පොඩ්ඩක් පැහැදිලි කරන්න මේ පාඩමට එනකන් හරියද සුට්ටක් නැත්තම් තේරෙන්නේ නැති ඉන්න. එතකොට දැන් මෙහෙම තියෙනවනේ අපිට. දැන් ඉලෙක්ට්‍රෝන හැම එකෙම තියෙන හීලියම් ඔය වගේ පරමාණු වලින් හැදිලා තියෙන්නේ. පරමාණු වලින් මේ ලෝකෙ හැදිලා තියෙන හැමදේම. එතකොට ඔයාලා දැනගන්න අපි හදන්නේ මේ ආරෝපණ තියෙන. හරිද? ආරෝපණ ඉලෙක්ට්‍රෝන තියෙනවා, ප්‍රෝටෝන තියෙනවා, මේවා තියෙනවා. ඔයාලා මොකක් හරි ආරෝපණ හැදෙනවා කියලා කියන්නේ උතන තියෙන නැත්නම් ඉලෙක්ට්‍රෝන, නියුට්‍රෝන කතන්දර හිර වෙන කතන්දරයක් තමයි මේ කියන්නේ. හරිද? දැන් උදාහරණයක් විදිහට මේකේ ගත්තොත් මම මෙතනදී දැන් මෙතන මැද තියෙනවානේ ප්‍රෝටෝන, මෙතන තියෙන ඉලෙක්ට්‍රෝන. හරිද? මේකෙන් මම ඉලෙක්ට්‍රෝනයක් එහෙම ගලලා අයින් කරොත් මොකද්ද වෙන්නේ මේකේ? මම මේක ගලලා අයින් කරනවා. මේක ගලලා අයින් කරනවා කියන්නේ මොකක් හරි කරලා අයින් කරනවා කියලා ඉතුරු වෙන්නේ මොකද්ද මැද? මැද ඉතුරු වෙන්නේ මොකද්ද? ප්‍රෝටෝන විතරනේ. ප්‍රෝටෝන නියුට්‍රෝන. හරිද? එතකොට ධන. එතන මේක ධන ආරෝපණයක් වෙනවා. ධන මේක තියෙන දැන් පරමාණු තියෙනවනේ. මේක ආරෝපණයක් විදිහට හැදෙනවා. ධන ආරෝපණයක් විදිහට හැදෙනවා. පැහැදිලිද? එතකොට ඔයාලා ඉලෙක්ට්‍රෝනයක් හිතන්නකෝ අපි ගත්තොත් ලිතියම් වල තියෙන්නේ කොහොමද? ලිතියම් වල තියෙන 3යිනේ. ලිතියම් 3ක් ගත්තොත් මැද තියෙනවා මෙහෙම. වටේ මෙහෙම තියෙනවා ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා. හරිද? වටේ ඔහොමනේ යන්නේ. එතන වටේ තව ඉලෙක්ට්‍රෝනයක් තියෙනවා. හරිද? එතකොට මේක තව සම්පූර්ණ වෙන්න බෑ. ගන්න කෙමිස්ට්‍රි කතන්දරයක් තියෙන නේද? එතකොට මේකට තව ඉලෙක්ට්‍රෝන ගන්න එපා. ඉලෙක්ට්‍රෝනයක් ගත්ත ගමන් මොකක්ද වෙන්නේ මේක? නෙගටිව් විදිහට හැදෙනවා. නෙගටිව් කියන්නේ මයිනස් ආරෝපණයක් වෙනවා. එතකොට ඔයාලා මතක තියාගන්න හැම වෙලේම ආරෝපණයක් පිටට දුන්නොත්, එයාලා දුන්නොත් ඒක ධන ආරෝපණයක් වෙනවා. එයාලා ගත්තොත් එයාලගේ මේ පැත්තට ඍණ ආරෝපණයක් වෙනවා. ආරෝපණ කතන්දරේ ඕකයි වෙන්නේ. ආරෝපණ කතන්දරේ කියන්නේ ඒකයි. හරිද? ඔය දැන් ඔය කියන්නේ. එතකොට මෙතනදී ආරෝපණය කියලා කියන්නේ ඔන්න මේ ටික. ඔන්න මේ බලන්න මේ නෝට් එකේ ඉලෙක්ට්‍රිකල් චාර්ජ් එක කියලා කියන්නේ ඔන්න කතන්දරේට. තේරෙනවද? ඉලෙක්ට්‍රිකල් චාර්ජ් එක කියන්නේ ඕක ඔය කතන්දරේ ඉඳ තමයි මේක වටේ අල්ලගෙන ඉන්නේ අරකින්. මැද තියෙන යස්ටයෙන් වටේ ඉලෙක්ට්‍රෝන අල්ලගෙන ධන ඍණ කතන්දරේ හැම වෙලේම ධන ඍණ ආකර්ෂණ කතන්දරයක් තියෙනවා. ගෑනු පිරිමි වගේ තමයි. පිරිමි ගෑනුත් තියෙනවා. එහෙම නෙවෙයි. ඒතර පොඩ්ඩක් තේරුම් ගන්න. පැහැදිලි කරන්න බෑ. උතර තියෙන්නේ එහෙමනේ මේ ඉලෙක්ට්‍රෝන වල එහෙම නෑ. ධන ඍණ නම් ධන ධනමයි, ඍණ නම් ඍණ ඍණමයි. හරිනේ. හරිද? ඒ හින්දා ධන ආකර්ෂණය ඍණ ආකර්ෂණය වෙන කේසයක් තියෙනවා. හරිද? එතකොට ඒකේ චාර්ජ් එකක් කියලා එකක් තියෙනවා. හරිද? ඒක ඔයාලා හොයන්න යන්න එපා. ඒක මේ දීලා තියෙන එක හොයාගෙන තියෙන විද්‍යාඥයෝ. හරිද? ඒතර ඉලෙක්ට්‍රෝන චාර්ජ් එක තමයි මේ දීලා තියෙන්නේ කියන්නේ ඉලෙක්ට්‍රෝන වල. ඉලෙක්ට්‍රෝන චාර්ජ් එක තමයි මේ ඉලෙක්ට්‍රිකල් චාර්ජ් එක තමයි ඊ ඇටම් සහ ඉලෙක්ට්‍රිකල් නියුට්‍රල්. හරිද? ඇටම් පරමාණු. හරිද? එතකොට ඊ ඉලෙක්ට්‍රිකල් චාර්ජ් එක තමයි මේ කියන්නේ 1.6 වැඩි කිරීම 10 19 19 කූලෝම් කියලා කියන්නේ. මේක දෙනවා මම දැන් ටියුට් වල උඩින් හරිනේ. ඔයාලා මතක තියාගන්න ඕනේ. කියන්නේ මතක තියාගන්න මේක තමයි ඉලෙක්ට්‍රිකල් චාර්ජ් එක කියලා. ඇහැට උරුගල තියාගෙන කටපාඩම් කරන්න ඕනේ නැතුව දාගන්න එපා. හරිද? ඒක තමයි ඔය මේ ඉලෙක්ට්‍රිකල් චාර්ජ් එක කියලා අපි ගන්න. හරිද? ඒක ඕනේ වෙනවා. හරිද? එතකොට ඒක මතක තියාගන්න. හරිද? ඒක තමයි ඉලෙක්ට්‍රිකල් චාර්ජ් එක කියලා කියන්නේ. හරිද? හරි. මේකේ තේරෙන දෙයක් තියෙනවා නම් කියන්නේ ඉස්සලාම ඉලෙක්ට්‍රිකල් චාර්ජ් එක කරේ අපි. ඉලෙක්ට්‍රෝන වටේ කැරක් කැරක තියෙනවනේ මේව. හරිද? මොකක් හරි ඉලෙක්ට්‍රෝන හරි ඔක් හරි ඔය චාර්ජ් එකක් තියෙනවා ප්‍රෝටෝන හරි ඔය චාර්ජ් එකක් තියෙනවා. හරිද? ඔය චාර්ජ් එක තමයි මේ ඉලෙක්ට්‍රෝන කූලෝම් කියලා අරන් තියෙන්නේ. හරිද? කූලෝම් කියලා මයින් ඒකකේ අර අපි අර මයින්නේ මේකේ වගේ. කූලෝම් වලින් තමයි මයින් චාර්ජ් එක. අපි සෙන්ටිමීටර්ස් දුර මයින්නවා වගේ තමයි කූලෝම් වලින් තමයි ඒකක මයින්නේ. හරිද? හරි මම හිතනවා ඒ ටික තේරෙන්නේ නැති කියලා. හරිද? හරිද? හරි. ඒ ඇවිල්ලා මූලික බේසික් එක පැහැදිලි කරේ මේ ඉලෙක්ට්‍රිකල් චාර්ජ් එක කියන එක. හරිද? එතකොට OI වෙනස් වීම තමයි ඔයාලා දන්න කෙමිස්ට්‍රි වලට ඉලෙක්ට්‍රොනික මේ වලට සබ්ජෙක්ට් වලට යන්නේ අපිට නොපෙනෙන දෙයක්. හරිද? පේන්නේ නැහැ නේ ඉලෙක්ට්‍රොනික වලට පේනවද? අර අන්වීශ් එකකින් පේනවා. අපිට පේන්නේ නැහැ මෙහි සාමාන්‍ය හදේට පේන්නේ නැහැ. එතකොට ඔයාලා මතක තියාගන්න මේක මේ අහන්න තියෙන ප්‍රශ්න අහුවොත් තමයි දෙන්නේ. ඊ මෙහෙම ඊ ඍණ හරි. හරිද? දැන් ඊ ඍණ කතන්දරයක් තමයිනේ ඉලෙක්ට්‍රික් චාර්ජ්. හරිද? ඍණ. හරිද? ආරෝපණය. මේ අගය කියන එක ගන්න ධන කියලා. ඍණ කියලා ගන්න එපා. මොකද ධන ඍණ කියලා ආරෝපණ දෙකක් තියෙනවා. ධන ප්‍රෝටෝන අගයත් මේකමනේ. ප්‍රෝටෝන ඉලෙක්ට්‍රෝන සමානයිනේ අගය. ප්‍රෝටෝන අගයත් ඒක ධන අගයක් එන්නේ. ඒතර ඉලෙක්ට්‍රෝන අගය ධන. මොකද බැලන්ස් වෙන්නේ නැහැ නැත්තම්. කරකැවිදි බැලන්ස් වෙන්නේ නැහැ මේක මැදනේ. අන්න ඒ වගේ මේ චුට්ටක් තේරුම් ගන්න. හරිද? එතකොට මේ දෙක ඔයාලා මතක තියාගන්න ඍණ කියලා දාන්න එපා. ඔයාලකවත් මේක අගය කියලා දාගන්න ඕනේ. හරිද? ගණන් හරිද තේරෙයි. හරි. ඊට පස්සේ දැන් ආයෙත් මම යන්න හදෙන්ට තේරුම් ගන්න මුලින් ඉඳලා පැහැදිලි කරන් යන්නේ. තේරෙන කෙනෙක් ඉන්න චුට්ටක් හිතන්න එපා. මේක පැහැදිලි කිරීමක් තමයි තියෙන්නේ. හරිද? මේක දැන් ඔයාලා තේරෙන්නේ නැති නෝඩට යන්න. අනිත් එක තමයි මෙහෙමයි. දැන් ඊට කලින් කරන්න ඔයාලට මම මොකද්ද කිව්වේ ධන තියෙනවා. ධන ඍණ කියලා දන්නවනේ සාමාන්‍ය පොඩි මේ නේ එකතු කරද්දි. ඒතකොට ඔයාලා මෙතන ධන ඍණවා ආරෝපණ කියලා ඔය කතන්දරේ ඍණ කියලා ආරෝපණ දිනවා හිතන්න කොහොමද? ඒතකොට ඔයාලා දන්නවා මෙහෙම තියෙන්නේ නැහැ එක ළඟ තිබ්බොත්. හරිද? මේ දෙක කොහොම එක පැත්තකට ඇදිලා යනවා. ඇදින්න සාමාන්‍ය ඍණ පැත්තට මම ඒක කියන්නේ. ඇදිලා ගිහලා එකට ධන ඍණ ආරෝපණ සෙට් වෙනවා. හරිනේ? ඒතකොට ධන තිබ්බොත් ධන ආරෝපණ එක ආරෝපණ එක සමාන සමජාති ආරෝපණ තිබ්බොත් ඒවා විකර්ෂණ වෙනවා. රිපෙල් වෙනවා කියලා කියන්නේ. හරිද? දැන් රිපෙල් REPEL නේ රිපෙල් කියලා කියන්නේ. රිපෙල් හරි මොකක් හරි එකක් කියන්නේ.
පෙළෙනවා කියලා කියන්නේ ඉංග්‍රීසියෙන්. හරිද? හරිද? තේරුණාද කියන එක? අරක ඇට්‍රැක්ට් වෙනවා. හරිද? මේක ඇට්‍රැක්ටිව් වෙනවා කියලා කියන්නේ. ඒ කියන්නේ ඇට්‍රැක්ටිව් වෙනවා කියන්නේ ආකර්ෂණය වෙනවා කියලා කියන්නේ. ඉංග්‍රීසි තේරුම. හරි. එතකොට ඔයාලා මෙතනදී බලා ගන්න ධන හරි ඍණ හරි. ඍණ වුණොත් මේක දැන් දෙක දාංකර ගෙනල්ලා දීප කියන්නේ ඔයාලා ඔය මතකද කරන්නේ චුම්බකයම කරන්නේ. චුම්බකයම කරපුවාම ධන පැත්ත අර එකම ඒවා දීපයි අයින් වෙලා නැහැ අතට. ආ ඒ වගේ තමයි මේකෙත් වෙන්නේ. හරිද? දැන් ඔය ආරෝපණ කතන්දරේ වල තව එකක් චෙක් කරගන්න පුළුවන්. ඔය අපි ඉතර පොඩි කාලේ ගන්න පෑනක් ඔළුවේ. මේව කරලා අර කරන්නේ අර ඔළුවේ කරපුවා ඊට පස්සේ අර පොඩි කොළ කෑලි ටිකක් අල්ලගෙන ස්විච් බෝම් ටිකක් අල්ලගෙන පෑන තියලා පෑන හරි මේ ප්ලාස්ටික් මකරකම ඒක ආරෝපණ ඔළුවේ මේව කරපුවාම අර හැදෙන්නේ ආකර්ෂණයක් හැදෙන්නේ. ඒ අතන තියෙන මේ උඩ තියෙන අපේ තියෙන ඉලෙක්ට්‍රෝන පෑනට එනවා. පෑනට තිබ්බම ස්විච් බෝම් ටික දන්නනේ. තියෙන්නේ ධන ආරෝපණ ඉලෙක්ට්‍රෝන තියෙන්නේ. ඒ දෙක එකට ස්ලයි ටිකක් ළඟ ඇල්ලලා තියෙන්නේ. අන්න ඒක තමයි පැහැදිලි වෙන්නේ. හරිද? හරි. දැන් ඒක මම කරන්න කූලොම් ලෝස් එක කරන්න. හරිද? හරි. පැහැදිලිද? අහන්න තියෙන ප්‍රශ්න තියෙනවා නම් අහන්න මෙතෙන්දී වහ ගන්න මොකක්ද වෙන්නේ කියලා. තරලම කතන්දරේ තමයි ආරෝපණ කතන්දරේ. හරිද? ධන ඍණ කියලා ආරෝපණ තියෙනවා කියන්න වෙන මොකුත් නැහැ. හරිද? අර ඥාන කතන්දරේ දාන්න බෑනේ දැන් මර. මේකත් තියෙනින්ද මේ ධන ඍණ කියලා තියෙනවා කියලා ඔත වියාගන්න ධන ඍණ ආකර්ෂණ කියලා දාන්න. හරිද? ඥාන පිරිමගේ සාමාන්‍ය බේසිකල් ලෝක යන විදිය ගෑනු නම් පිරිමින්ට ආකර්ෂණ පිරිමින් ගෑනට ආකර්ෂණ. හරිද? අනිත් පැත්ත තියෙනවා ඒක හිතන්න එපා. හරි. ඊට පස්සේ දැන් මම ක්ලියර් කරනවා. හරිද? දැන් හරි. දැන් මෙහෙම කරද්දී අපි කොහොමද තියෙන ඉලෙක්ට්‍රෝන. හරිද? ඕක දැන් ඉලෙක්ට්‍රෝන තියෙද්දි ධන ඍණ ඔහොම කීකී තියෙන පැති වලින්. හරිද? මෙතනද ඉලෙක්ට්‍රෝන එක තියෙනවා මොකක් හරි එකක් තියෙන මෙතන ඍණ ආරෝපණයක් තියෙනවා. ඒතර ආරෝපණයක් කියලා ඔහොම කියනවා. හරිද? Q කියලා තමයි ආරෝපණය කියලා කියන්නේ. සාමාන්‍ය ආරෝපණය අපි කියන්නේ Q කියලා ඩොට් එකක් නෙමෙයි තියෙන්නේ. අපි දැන් මෙහෙම ඇන්දර ඉලෙක්ට්‍රෝන ඔහොම කිය අත්තර ඩොට් එකක් තියෙනවා. ඔයාලා දැක්කොත් ගියොත් ඔයාලා අංශු තියෙන්නේ. හරිද? මේ ඔක්කොම අංශු. ඇහැට පේන්නේ නැති අංශු තමයි මේ භ්‍රමණය වෙවි තියෙන්නේ. ඔයාලා පේන්නේ ඇහැටවත් පේන්නේ නැති ඒවා තමයි මෙහෙම කැර කැර තියෙන්නේ. හරිද? කෙමිකල් වටේ දන්නවනේ. හරි. එතකොට අපි යනවනේ මෙතන ඩොට් එකක් විදිහට තියන්නේ ඒකයි. හරිද? අර අපිට ඉතින් අඳින්න බෑ පේන්නේ නැහැ කියලා නොලිය ඉන්නේ. හරිද? ඒ වුණේ මෙතන Q කියලා ගන්නවා. මෙතන Q කියලා ගන්නකොට ආරෝපණ දෙක ගන්න. මෙතන කී ආරෝපණය මෙතන ආරෝපණය කියලා ගන්න පුළුවන්. ඒත් එක්කම සමාන જાති ආරෝපණ කියලා ගන්නවා. හරිද? හරි. ඕක තමයි මූලිකම එක ආරෝපණ කතන්දර. හරිද? හරි දැන් ඔතනදී දැන් අපිට ඕනි මේ දැන් මේ ආරෝපණ දෙක තියෙනවනේ අපි. ඔන්න බලා ගන්න. හරිද? කූලොම්ස් ලෝ එකේ එන්නේ මෙතනදී. හරිද? ඔන්න බලා ගන්න. දැන් අපි ආරෝපණ දෙකක් මොකද? කියන්න චුට්ටක් බලන්න. මෙතන ධන ආරෝපණයක් තියෙනවා. ධන මේකේ ආරෝපණේ ධන ඒක හොඳට මතක තියාගන්න. දැන් Q කියලා ආරෝපණයක් තියෙනවා. හරිද? මෙතන තියෙනවා තවත් ආරෝපණයක් ඍණ ආරෝපණ. ඒකත් Q කියලාම තියෙනවා. අගේ එකයි මේ Q කියන අගේ එකයි කියන්නේ එක. මොකද කියලා වැඩි කිරීම 10 මොකද්ද මේ 10 රින් දානවා. හරිද? මෙතෙන්දී මේ අගේ එකයි දෙකේම. හරිද? අගේ එකයි දැනට හරිය ගන්න මෙතෙන්දී Q කියලා ගත්තින්ද. රින් දාන කියලා. ඔයාලා මොකද්ද දෙන්නේ මෙතන? අනිවාර්යෙන් මේක මේ පැත්ත මොකද ආකර්ෂණයක් තියෙනවා. හරිද මෙතන? කොහෙට අපි අතර මම දැන් තියෙනවා මේ රින් පැත්තට ආකර්ෂණය වෙන්නේ. මෙහෙට ආකර්ෂණයක් තියෙනවා. හරිද? මම කරන්න මේක හරිද? ආකර්ෂණය වෙනවා. මේක අනිවාර්යෙන් ගිහලා ඇදලා කියලා එකට සෙට් වෙනවා. හරිද? සෙට් වෙනවා කියන්නේ. අර කෝල් එක යල්ලා වලට යන්න ගියාම වලට තමයි හරිද? ඒක එකට සෙට් වෙනවා. ඊට පස්සේ කොහොම තියලා තියලා දෙතනින් යට යන්න බෑනේ. ඒක ළඟලම තියෙනවා. හරිද? ඒ ළඟ වෙන ඔන්න මෙන්න මොහොතේ බලයක් තියෙනවනේ ඒක ඇදෙන්න. දැන් තියලා තියෙන මොහොතේ බලයක් තියෙන මේක ඇදෙන්න try කරනවනේ මොකද කර. එතන මේක ඇදෙන්න try කරනවා. අපි හිතනවා අල්ලගෙන ඉන්නවා කියලා මේ පැත්තෙන්. මේකත් අල්ලගෙන ඉන්න කිව් එක. කවුරු හරි මේ පැත්තෙනුත් අල්ලන් ඉන්නවා. දෙන්නෙක් අල්ලන් ඉන්න දෙපැත්තෙන්. මේක අදින්න try කරනවා වලට. දෙපැත්තෙන් දෙන්නම මේ අර පැත්තෙන් මෙයාම මෙහෙට අදින්න try කරනවා. ඔය කිව් මේ පැත්තේ ඍණ ආරෝපණය. එතකොට එතනදී බලයක් හැදෙනවා. බලයක් හැදෙනකන් තල්ලු කරලා ඔයාලා අදින්න හදනවද කොහෙද හරි වාගේ පැත්තට. ඔයාට දැනනවා ඔයාලා අදින්න හදද්දි බලයක් ඇදින්න හදනවා. ඔයාලා අදින්න කෙනෙක් අතින් වාගේ. ඔයාට දැනනවනේ ඒක. ඒ වගේ මෙයාට දැනනවා බලයක් මෙහෙට තියෙනවා කියලා. ඇදෙනවා කියලා. සාමාන්‍ය බලය යන්නේ ධන පැත්තේ ඉඳලා කිව් පැත්ත. මෙතන පැත්ත. අහන්න දින ප්‍රශ්න. ඔය රෙකෝඩ් කරන යන්නේ. රෙකෝඩ් එක දාලා දිනවා. හරි. හරිද? එතකොට ඔයාලා දැනගන්න මෙතන සාමාන්‍ය ධන තිබ්බොත් අනිවාර්යෙන් ඍණ පැත්තට තමයි ඇදෙන්න ගන්න. හරිද? ධන ඍණ ආරෝපණ දෙකක් තිබ්බොත් ඔයාලා ඩග්ගල් දැක්ක ගමන් තේරුම් ගන්න මේක ඍණ පැත්තට තමයි ඇදෙන්නේ කියලා. එයාම අදින්න try කරන්නේ මේ පැත්ත. හරිද? ඒ අදිට අර බලයක් දැනනවනේ දැන්. මම කොහේ පැත්තේ අල්ලන් ඉද්දි මම අදින්න හදනවා දැන්. ඒ බලේ ඒ අදින ඇදිලා එකතු වෙන්නේ නැහැ. එකතු වෙච්ච අවස්ථාවේ මේ අදින්න තියලා තියෙන මොහොතේ. මේ මොහොතරනේ ගන්න ටික හදන්නේ. එතකොට ඔයාලා දැනනවා මේක මේ ස්ටඩි දැනනවා යාට බලයක්. ඔන්න ඔය බලයේ හොයන්න එක තමයි කූලොම්ස් ලෝ එක පාවිච්චි කරන්නේ. පැහැදිලිද? ඒක තමයි කූලොම්ස් ලෝ කියලා කියන්නේ. හරි කූලොම්ස් ලෝ කියලා කියන්නේ කූලොම්ස් ලෝ කියලා කියන්නේ ඔන්න ඔය කතන්දරේක. කූලොම්ස් ලෝ කියලා. කූලොම්ස් කියලා කියන දේ අකුරු ටික ලියගන්න හරියට. මේක කූලොම් කියලා ලියපාර මේ කූලොම් කියලා ලියන්න එපා ඔන්න ඔහොමද. මේ අකුරු ටිකක් තියෙන කූලොම් කියලා කිව්වට ඇහුනට උච්චාරණය වෙන්නේ මේ කූලොම් CO ටයිප් කරොත් මේක ලියන්න නැතවල හිතන්න බැරිම. COULOMBS හරිද? S කියන එක මෙහෙම ඉන්න ඕනේ. S ලෝ කියලා එනවා. හරිද? ඕකට තමයි කූලොම් ලෝස් කියලා. LW. හරිද? මේක වචන බලා ගන්න පටල ගන්න එපා. හරිද?
මේක තමයි කූලෝම් ලෝ කියලා කියන කතන්දරේ ඉන්නේ F කියන බලයට. හරිද? F කියන බලය හොයන එකට. හරිද? හරිනේ. එතකොට මේ කූලෝම් ලෝ එක දැන් කූලෝම් කියන විද්‍යාඥයා ඒක තමයි අර හදලා තියෙනවා මේ. කියන්නේ මේක බලය හොයාගන්න විදිහක් හදලා තියෙනවා. හරිද? ඒක තේරුම් ගන්න ඉස්සෙල්ලා. හරිද? දැන් අපි බලය හොයන්න එපා මේකේ. ඔයාලා දන්නවා බලය තියෙන එක අපි දැන් හොයන්න. අපි අදිනවා අපි කොච්චර මේකකින් අදිනවද කියන එක. එතන අපි F කියලා ගන්නවා. F කියන එක බලය ගන්නවා. හරි ෆෝස් එක කියලා කියන්නේ F එක ඔය කෙටි කරලා තියෙන හරිද? ෆෝස් කියන එක බලය කියන එක කෙටි කරලා ඉංග්‍රීසියේ 30 වල මේක අයින් කරලා F කියලා ගන්න තියෙනවා. F සමාන m එක කියන්නේ ෆෝස් එක බලය කියලා හරි. හරි. ඊට පස්සේ මෙතනදී F දැන් ඔක හොයාගන්න එපා. අපි දැන් සාමාන්‍ය ඔයාලා දන්න F සමාන m නම් ඔයාලා දන්නවා මේ ෆෝස් එක වල m සමාන m නම් මොකද්ද නිස්කන්ධය ඩි ගන්න මේකෙන් අපිට හොයන්න පුළුවන් F සමාන m දාන ඔය මතක් දැක්ක එක තමයි මේකෙත් මේකේ වදී එහෙම නෙමෙයි හොයන්නේ මේක හරිනේ. මේ කියන්නේ වෙන විදිහකට. මොකද මේකෙන් දැන් බල දෙක ගන්න ආරෝපණ කතන්දරයක් තියෙනවනේ. හරි. දැන් ඔයාලට පේනවද මෙතෙන්දී ආරෝපණයක් ගත්තාම මෙන්න චුට්ටක් මගන්න මේක කිව් දෙක කිව් කියන්නේ එක. උන්ට හරි යනවා. තාන්න අරින්න කියලා යනවා. තේරුම් ගන්නවා තේරුම් නැත්නම් අහන්න වෙලෙම මේක මේ ටික තේරුම් නැත්නම් ඔයාලා ගණන් හදා ගන්න බැහැ. මේක මම පැහැදිලි කරනවා. පොඩි ඔය පැහැදිලි කරන සරල වගේ වැඩි නම් කියන්නේ ඒත් මම ආයි පැහැදිලි නොකර යන්නම් එන. සරල වැඩි නම් හොඳේ. තේරෙන්නේ නැති ඉඳ ගැස් පැහැදිලි කරගෙන යනවා. IT කරන කට්ටියට පොඩ්ඩක් තේරෙන හොර ඇති ඉඳ. ඊට පස්සේ දැන් ඔයාලා මේ බලය හොයන්න එපා. මේ බලය හොයද්දී ඔයාලට එකම ප්‍රශ්නේ වෙන්නේ දැන් ඔයාලා දැනගන්න මෙතන තියෙන මේ දුරක් තියෙනවනේ මෙතන. ඔයාලා දැනගන්න මෙහෙම හරිද? මේ දුර තියෙනවනේ. ඔයාලා හිතන්න මෙහෙම. මේ බලය දැන් ඔයාලට පේනවා මෙතනදී මේ ආරෝපණය හැදෙනවනේ. මේ ආරෝපණය මෙතන වටේට මේක ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එකක් හැදෙනවා. හරිද? මෙතනත් වටේට මේ ආරෝපණයත් වටේට ෆීල්ඩ් එකක් හැදෙනවා. මම අඳින්න තාරේ දැන් පොඩ්ඩක් තේරුම් ගන්න. හරිද? එතකොට මේක මෙයාලට පේනවා මේක ඈතට යද්දි මෙතන තියෙන මේක මේ ආරෝපණ දෙක අඳින්න. ආරෝපණ දෙක දැන් නැද්ද රවුමක් වගේ. හරි. මෙතන මේ ආරෝපණ මෙතන තිබ්බ කියලා කියන්නකෝ. මෙතන Q තියෙනවා. මෙතන අනිත් එක තියෙනවා. ඍණ එක තියෙනවා මෙතන ධන. මෙතන තියෙනවා ධන. මෙතන තියෙනවා ඍණ Q එක. හරිද? ඒක ඔයාලට පේන මේ ආරෝපණ ඈතට යද්දි මේක ඈතට යද්දි මේකේ තියෙන මේක අඩු වෙනවා. පැහැදිලිද? ඒ කියන්නේ මේකේ තියෙන බලය අඩු වෙනවා. බලය අඩු වෙනවා කියන්නේ එයා ටිකක් ඈතට යද්දි අඩු වෙනවා. ඒක කොහොමද පැහැදිලි කරනවාට උදාහරණයක් ගත්තොත් මෙහෙම දන්නවද? මොකක් හරි දෙකක් ඔයාලා ටිකක් මොකක්ද කියන්නේ පැහැදිලි උදාහරණයක් මතක් වෙන්නේ. ඒ කියන්නේ මෙහෙම හිතන්න දැන් මෙතන මේ Q තියෙන ආරෝපණය ධන ආරෝපණය තියෙනවා. හරිද? මෙයා මෙතන ඉන්නවා ඍණ ආරෝපණය. ඒතර මෙයා මෙතනට එද්දී මෙතන ඉඳලා ලං වෙලා ඉබ්බ හිතන්න මෙයා ගොඩාක් ලං වෙලා තියෙනවා. ඒ කියන්නේ මෙයා උඩර ගොඩාක් ලං වෙද්දී මෙයාලා මෙතන තිබ්බ කියලා දන්නව Q එක. ඒතර මෙතන මේ දුරත් එක්ක යාලා ලොකු බලයක් මෙයාට එදෙනවා. දැන්නවා. ඔයාලා ඈතට යද්දී මෙයාට දැන්න බලය අඩුයි. හරිද? ඒ කියන්නේ එතන කඹ අදිනවා වගේ හිතනවා. කඹ අදිද්දී මේ කඹේ අර ඉස්සරහාම ඉන්න මනුස්සයා ඉන්නේ. ඒ මනුස්සයාට කඹ අදිනවා නම් ඉස්සරහාම ඉන්න මනුස්සයා ඉන්නේ. ඒ මනුස්සයාට බලය දැන්න වැඩිනේ. දැන් පස්සෙන් ඉන්න මිනිස්සුන්ට ටිකක් අඩු වෙනවා. පස්සෙන් එහෙම කියලා ෂේප් එක උඩට අල්ලගෙන ඉන්නවර කට්ටිය. අදිනවා කියලා. ඒ වගේ දෙයක් තමයි. මෙතන ලං වෙන කෙනාට බලය දැන්න වැඩි. ඈත ඉන්න කෙනාට දැනෙන්නේ නැහැ. ඒ වගේ තමයි මේ ආරෝපණ දෙකත් ඈතට යනකොට බලය දැන්නව අඩුයි. හරිද? ආයතන වල වෙන මේ දුර හින්දා තමයි දුර ගන්න මෙතන r කියලා. හරිද? රේඩියස් වලින් ගන්න. හරිද? ඒකද මම කියන්නේ r කියලා සාමාන්‍යයෙන් දාගන්න. හරිද? දුරට යන්න මේකේ තියෙන ආකර්ෂණ හරි මේක අඩු වෙනවා. හරිද? ඒතර ඔයාලට පේනවා මේක ඈතට ඇතෙන්දි මොකද වෙන්නේ? බලය අඩු වෙනවා සමානුපාතිකයි දුරත් එක්ක. ඒ කියන්නේ බලය වල ගන්නවා කැර එක බෙදීම r එක්ක සමානුපාතික වෙනවා. හරිද? පැහැදිලිනේ? r එක්ක බෙදීම r වලින්. හරිද? බෙදීම r. හරිද? ඔහොම සමානුපාතික මෙතන ගන්න පවරට එන විදිහ හරි කිව්වා. දැන් එතන මොකක්ද දෙන්නේ? එතකොට එන්නේ මොනවද අනිවාර්යයෙන් මෙතන r වෙනවා. හරිද? පැහැදිලිනේ? දැන් මෙහෙමයි වෙන්නේ. හොඳට බලා ගන්න පටල ගන්න එපා. අහකට r එක මේ වෙනවා කියලා. මෙතන යට r වෙනවා. හරිද? r ඇවිල්ලා මෙතන වල වෙන මෙතන දැන් r එකක් මෙතන ඉඳලා මෙතනට r එකක් තියෙනවා. හරිද? දුරක් තියෙනවනේ. ඒ මෙතන ඉඳලා මේ q එක ගත්තොත් මෙතන ඉඳලා q එකට තමයි r දෙන්නේ. ආයි q මේ ඍණාරෝපණය පැත්තේ මෙතනට r එකක් තියෙනවා. ආයි මේ පැත්තෙන් මේ පැත්තට ගත්තත් මෙතන ඒ දුරක් r කියලා තියෙනවා. හරිද? ඒතර ආරෝපණ දෙකක් තියෙනවනේ. ඒතර ආරෝපණ දෙක ළඟට මෙතන ඉඳලා මේ ආරෝපණය ගත්තොත් මේ පැත්තේ ආරෝපණය එක r දුරක් හැදෙනවා. මෙතන ඉඳලා මේ පැත්තේ r ගත්තොත් තව r දුරක් හැදෙනවා. ඒතර r දුර වල දෙකක් හැදෙන ඉන්න මෙතන r දෙකක් හැදෙනවා. r දෙකක් හැදෙන එක r දෙකෙන් වැඩි කරලා r වර්ගයක් කියලා ගන්නවා. හරිද? ඒ ආරෝපණ දෙකක් තිබි. පැහැදිලිව තේරුම් ගන්න. හරිනේ? එතකොට මෙතන ආරෝපණ දෙකක් තියෙනවා. හරිද? මේ සූත්‍රය හදන විදිය කියන්නේ. හරිනේ? එතකොට ආරෝපණ දෙකක් තියෙන r වර්ගයක් ගන්නවා. ඊට පස්සේ දැන් මෙතන බලන්නේ අපි හොයන්නේ. ඊට පස්සේ මොකද කරන්නේ මේ ආරෝපණ දෙක තියෙනවනේ ආරෝපණ දෙකෙන් බලයක් දැන් මෙයා මෙහෙට අදිනකොට ධන ආරෝපණය මෙහෙට තල්ලු වෙද්දී යාගේ බලයක් තිබ්බ කිතන 10ක් විතර නිව්ටන් නිකන් පෑදී කරලා කියන්නේ හරිද අර තේරුම් ගන්න මෙතන තිබ්බ කියන 20ක් මෙයාට
හරිද? මෙයාගෙන් 20ක බලයෙන් මෙහෙට අදිනවා මේක මේ බලයෙන් තව විනිවිද බලයෙන් 20කින් 10කින් බලයෙන් අදිනවා. මේ දෙකම එකතු වෙලා මෙහෙට අදිනවා. එකතු වෙලා කියන්නේ වැඩි වීමක් විදිහට අදිනවා. ඒතර ඔයාලා මෙතන ආරෝපණය එන්නේ. හොඳ මේ නිකන් කිව්වේ. ඒ ඉස්සෙම ගන්න එපා හරිද? මෙතන ආරෝපණ බලය කෙලින්ම මේ Q1 Q2 වැඩි වෙලා මේ පැත්තට ඇදෙනවා මේ බලය. එතකොට මොකක්ද වෙන්නේ මෙතන Q1 වැඩි වෙන්න ඕනේ. හරිද? Q2 මේ Q2 කියලා ගන්න. හරිද? Q1 වැඩි වෙන්න ඕනේ Q. මෙතන ආරෝපණ දෙකකින්. ඒ දෙක වැඩි වෙලා F එක එනවා. F එක Q1 Q2 වැඩි වෙනවා. ඒක බෙදන්න ඕනේ R වර්ගය. එතකොට මේක එනවා. හරිද? ඊට පස්සේ දැන් මෙහෙම තියලා බෑ මේක දැන් මේ හැදුවේ මම කූලොම්ස් ලෝ එක රික්තයක් ඇතුළේ කියලා හිතුවේ. හිතන්න දැන් අපි ගණිතදී රික්තයක් ඇතුළේ කියලා රික්ත කියන එක දන්නවනේ. රික්ත කියන්නේ මොකද්ද? මොකද අභ්‍යවකාශය ගන්නකො අභ්‍යවකාශ රික්ත මොකුම නැහැ. වායු ගෝල පීඩන මොකුම නැහැ. හරිද? දැන් ඔයාලා දන්නවා මේ පෘථිවියට මොකක් හරි උල්කාවක් හරි මොකක් හරි එකක් එනදී අර ගිනි ගන්නේ. ගිනි අරගෙන අපිට පේන මේ නිකන් ප්‍රාර්ථනා කරන්න කියන්නේ කඩා වැටෙන තරු කියලා. ඒ වෙන්නේ වායු ගෝලයේ තියෙන මෙතන. වායු ගෝලයේ තියෙද්දි මේක එද්දි වායු ගෝල කියලා එකක් තියෙනවා අපිට පේන්නේ නැති වුණාට පිම්බාම උලම්පාර වගේ කියලා කියන්නේ ඒක. වායු ගෝල නැතුණා නම් බෑ. ඒතකොට ඒකදී ඒක තියෙන මේ ප්‍රතිරෝධයක් ඇතිලා එතන කියන්නේ මේ තාපයක් ඇති වෙන එක තමයි ගිනි අරගෙන විනාශ වෙන්නේ. නැත්නම් ඒ වැටෙන ගත්තම අපේ උරුල්ට මේ ගහලොක් කඩාවැටෙන සින්නක් තියෙන. ගහක් කඩාවැටෙන සින්නක් තියෙන. හරිද? එහෙම වායු ගෝල නැතුණා නම්. නැත්නම් උස්ම ගන්න බෑ. හරිද? දාන්න කිව්වේ. අර ඊට පස්සේ මේ ඒකයි වෙන්නේ. ඉතින් ඒ වගේම මේක දැන් අපි මේක දැම්මොත් මේක දාන්න කිව්ව සාමාන්‍ය මේකෙදී. හරි සාමාන්‍ය දැන් සාමාන්‍ය එකේදී ආරෝපණ දෙක තිබ්බොත් ඔයාලා වෙන මේක වායු ප්‍රතිරෝධ ඒවට බලපානවා. වායු ප්‍රතිරෝධය එක බලපානවා නේද? ඒතර ඒ වගේ වෙන බලයක් එද්දී වෙනස්. ඒකයි ඔයාලා හිතන්න දැන් අර දැන් අපි යන මොකක් හරි බෝලයක් අපි යවුවා කියලා දන්න ඔය පොස්ටයක් අරගෙන බෝලයක් කොහොම යවනවා. හරිද? බෝලයක් යවම ටිකක් වෙලා ගිහලා නවතිනවනේ. ඒ නවතින එකක් මෙතන යට ප්‍රතිරෝධයක් දෙන ඝර්ෂණයක් එකක් නැත්තම් අර වායු ගෝල ප්‍රතිරෝධයෙන් නවතිනවා. හරිද? හැබැයි ඔක රික්ට් එකේ වගේ අපි යවුවොත් බෝලේ නිකන් යවුවොත් එවලා ඔක ඉවරයක් නැතුව යනවා. ඒ කියන්නේ අනන්ත වෙනකන් යනවා. මොකද ඒක ප්‍රතිරෝධය නවතින බලපෑමක් නැහැ. හරිද? ඒ වගේ තමයි මේකෙත් අපි මේක රික්ටයක් ඇතුළේ කියලා ගණන් තමයි මම මේ දැන් හැදුවේ. දැන් මෙතෙන්දී. හැබැයි අපි මේක හදාගන්න බෑ. මේක අපි සාමාන්‍ය පොළොවට හදාගන්න බෑ. හරිද? සාමාන්‍ය පොළොවට හදාගද්දී මෙතනදී අපි ඒකේ නියතයක් හදාන්න තියෙනවා. එක බෙදීම නියතයක්. හරිද? මේ නියතය. එක බෙදීම මොකක්ද මේ නියතය 4ක් පයි එප්සිලන් නෝට් කියලා. හරිද? නියතයක් හදලා දෙනවා මේකෙන් මේක මේ වෙන්න ඕනේ කියලා. මෙන්න මේක නියත මේක ලියන්න. අපිට තියන්න මේක ලියන්න ඕනේ නේද? මේ නියතෙන් හදලා ගන්න. මොකද රික්ටයක් ඇතුළේ නෙමෙයි හින්දා මේකට කියනවා primitive of free space කියලා. ඒ කියන්නේ primitive space කියන්නේ free space එක ගන්න ඉඩ කියන එකට. හරිද? මේක ගන්න කතන්දරය. හරිද? හරි. එතකොට ඒකට තේරුණා නේද කතන්දරය? ඒක ඇයි එහෙම වෙන්නේ කියලා. හරිනේ? අපි රික්ටක නෙමෙයි හදන්නේ. රික්ටක හදුවා නම් ඕක පවුලක් නැහැ Q1 වැඩි කිරීම Q2 කියලා නම් කෙලින්ම ගන්න පුළුවන්. ඒක නෙවෙයි දැන් ඔය නිව්ටන්ගේ නියම වල බලන්න YouTube වීඩියෝ තියෙනවා. මම පස්සට පෙන්නන්න. මෙහෙම දැන් වෘත්තාකර්ෂණ බලය තියෙනවනේ. හරිද? සාමාන්‍ය උඩින් ඉඳලා දැම්මොත් දැන් ඔයාලා මම එදත් කරා මේ කතන්දර අපි කටියට පුළුන් යකඩ ගෝලෙකුයි පිහට්ටකුයි දානවා උඩින් ඉඳලා අපි අතාරිනවා. අතාරිද්දී ඉස්සෙල්ලා මොකද වැටෙන්නේ? සාමාන්‍ය පෘථුවියේදී අතාරිනවා කියලා හිතන්න. ඉස්සෙල්ලා මොකද වැටෙන්න ඕනේ? වෘත්තාකර්ෂණ එකයි හැම එකටම. G10න් කියලා හිතන්නකෝ තියෙන්නේ. පිහට්ටකුයි යකඩ ගෝලෙකුයි අතාරිනවා. මොකද ඉස්සෙල්ලා වැටෙන්නේ? ඉස්සෙල්ලා වැටෙන්නේ මොකද? යකඩ එකනේ වැටෙන්නේ. දැන් මේක වැටෙන්නේ යකඩ එක. වායු ගෝල ප්‍රතිරෝධයෙන්ද. හරිද? ඔක රික්ටක අතාරලා බලන්න පරිශන ගන්න ඒවා තියෙන අපිට බලන්න ගිහිල්ලා මේකේ වීඩියෝ පස්සේ වෙන්නන දෙකම එකම වේගෙන් වැටෙනවා. යකඩ බෝලේ පිහට්ටයි දෙකම ස්පීඩ් එකකින් එකම ස්පීඩ් එකකින් වැටෙනවා. රික්ටයක් ඇතුළේ. මොකද වායු ගෝල ප්‍රතිරෝධයක් නැහැ නේ. යකඩ එක ගන්නකොට තේරෙන්නේ නේද? අන්න ඒක තමයි මෙතනත් යන්නේ. හරි. අයිට ටිකක් තේරුම් ගන්න. හරි. වීඩියෝ කොන මම පෙන්නන්න ඔයාලා මෙතන පේන්නේ නැති හිර වෙයි ඕන හොඳේ. ඒකම වීඩියෝ පේනද තිබ්බ ලස්සනයි. ඒක පොඩ ඔයගේ මේ ෆිසික්ස් වල මෙහෙමයි කේස් එක වල හොයන්න. නැත්තම් මේක ඇත්තට මොකටද ගන්න කියන එක තේරෙන්නේ නැහැ. ගරන්ටි එකක් හදුවොත් උඩට යන්නේ නැහැ කවදාවත්. ඒකයි තේරෙන්නේ නැතුව කට. හරි. මම මේකට පැහැදිලි කරනවා වඩා ඉන්ට්‍රෙස්ට් කරනවා නේද කතන්දරත් කියන්නේ. හරි. ඇත්තට මේව අනවශ්‍ය ඒවා වෙයිද දන්නේ නැහැ. ඉතින් කරන්න දෙයක් නැහැ. මට පැහැදිලි කරන්න. හරි. පොඩ්ඩ මොකද හිතන්න එපා. මට ඒක පැහැදිලි කරගන්න මම විදියක් නැහැ. මටත් ඔක කියනවා. හරි. ඊට පස්සේ මෙතන ඔයාලා ගන්න මේක 1/4 ෆයිල්. මේකේ අගයක් අපිට හොයන්න ඕනේ නැහැ ඔයාලා. මේක 5 වල අගය දාන්න එප්සිලන් නෝට් වල අගය දීලා තියෙනවා. හරිද? සාමාන්‍ය එප්සිලන් නෝට් වල අගය පොඩ්ඩක් ඉන්නවා. අතේ තියෙනවා නෝට් එකේ අගය. කීයද මේක අගය මට අර නෝට් එක දෙන්න බචු තුන් ගන්න. අගය මතක නැහැ. මෙතන මේ අගය තියලා තියෙනවා. හරිද? මේක මේ කටපාඩම් කරනකොට දෙනවා. හරිද? මේ ඉප්සිලන් නෝට් කියලා කියන්නේ මේ අගය. හරිද? E නෝට් කියලා 8.8යි පහට කිරීම 10 රින 12 වාරයක් මේ
m කියලා මොකක්ද කියන්නේ ස්කන්ධය. සෝරි ස්කන්ධ නෙමෙයි මේ දිග මීටර ගන්න. හරිද? kg කියලා කියන්නේ ස්කන්ධය. හරිද? s කියලා තියෙනවා a කියලා ඒ වගේ. මේක ගැන හිතන්න එපා එච්චර. මේක ඕනේ මේක කෙනෝගේ මතක තියන්න. හරිද? මේක හදලා තියෙන්නේ. ඒක ඔයාලා හොයන්න ඕනේ නැහැ. ඒක හොයලා තියෙන්නේ නැහැ. හොයන්න එපා. හරිද? මේ ඇවිල්ලා එප්සිලන් නෝට් එක. හරිද? 1/4 කියන එකට 4 එප්සිලන් නෝට් කියලා ගත්තම මේක ආශ කරගන්න මෙතෙන්ට. 8 හදාගන්න. ඒක ආශ කරගත්ත පස්සේ උත්තරයක් එනවා. මෙන්න මේ 1/4 කියන එප්සිලන් නෝට් කියන එකට k කියලා උත්තරය. හරිද? k කියලා එකක් අපි දාගන්න වෙනම නියතයක් විදියට k කියලා. හරි. ඒකේ අගයක් එනවා. මේ අගේ නෙමෙයිනේ වෙන අගයක්. ඒකේ අගේ කීයද මතක නැහැ. මේක තියෙනවද? 9 වැඩි කිරීම 10 9ක් කියලා එනවා. හරිද? k වලගේ 9 වැඩි කිරීම 10 9ක් කියලා. හරිද? එතකොට ඔයාලා අතන්දි වෙනස් කරගන්න k වලගේ හරිද? මම හිතන්නේ යන චුට්ටක් ඉන්න. පොඩ්ඩක් ඉන්න. මැසේජ් එකක් ආවා නේද? ඔය PDF එක දාන්න පුළුවන්. දැන් ඕනේද? දැන් ඕනේද දාන්න? මේකට දාන්නද? දාන්න. මේ මොනස්. ඔව් පේපර් එක දෙනවා කියලා තියෙනවා. පේපර් එක දෙනවා. පේපර් එක දෙනවා. ඒකට අගයන් දුන්නට ඔයාලට එකපාරට දාන්න බෑ නෑ කියලා ගන්න කියලා. ඒතකොට මේක සමහරක් කාට 1/4යි දාන්න වෙන අවස්ථා තියෙනවා. සමහරට k දාන්න වෙන අවස්ථා විතරක් තියෙනවා. ඒකම වෙනම පැහැදිලි හරිනේ. ඒතකොට මේ සූත්‍රය වෙනස් කරගන්න දැන්ට කූලෝම් ලෝම් එකේ දාගද්දි දැන් මෙතන මම කිව්වනේ මේ 1/4යි වෙනකොට k කියලා දාගන්න. k කියලා දාගන්න. ඊට පස්සේ q එක වැඩි කිරීම ලේසි හරිද? දැන් මම එන විදිය කිව්වේ ඔයාලට q එක වැඩි කිරීම r වර්ගය. ඒතකොට ඔයාලට මේ කූලෝම් ලෝම් එක හොයන්න කිව්වොත් මේක පරතරයක් තිබිලා ඒතකොට දැනගන්න කීයද තියෙන ආරෝපණය ගන්න. ආරෝපණය දැන් කීයද තියෙන්නේ? කැල්සියම් 6 වැඩි කිරීම 10 රින 19 නේද? ඔය 10 රින 19 කූලෝ හරිද? ආරෝපණය. ඉතින් තව ඒ වගේම ආරෝපණයක් තිබ්බොත් 1.6 වගේ එක දෙකෙන් වැඩි කරලා ලියන්න හරිද? ගණන් හරි තේරෙයි. ඊට පස්සේ යට තියෙන දුරත් 5ක් සෙන්ටිමීටර තියලා තිබ්බා කියලා. මෙතන ගණිතය යට ගහද්දී දැන් 5 සෙන්ටිමීටර් නේ ඔයාලා දෙන්නේ. හරිද? r සමානයි 5ක් කියලා දුන්නොත් ඔයාලා මේක ගන්නව මොකද මීටර කරලා. මීටර කරලා ගණිතය මොකක්ද දෙන්නේ? සාමාන්‍ය 5 බෙදීම 100 නේ ඉන්නේ. මීටර කරන්න අපි 100 නේ බෙදන්නේ 5. ඒතකොට වෙනස් වෙන්නේ 5 වැඩි කිරීම මේ 10ට ගේන්න බලන්න මේ 10 වර්ගයන් තියෙන්නේ. උඩට ගේනවා හරිද? මොකක්ද දෙන්නේ? 5 වැඩි කිරීම 10 රින 2ක් කියලා හදා ගන්න පුළුවන්. හරිද? ඒ වගේ හදාගෙන ආශ කරගන්න යටට දාගන්න එපා සෙන්ටිමීටර 5 කියලා ලියන්න එපා. මේකේ සම්පූර්ණකේ වර්ගයක් තමයි ගණන් හදද්දි මම කරන්නේ. හරිද? හරි. ඒතකොට මේක මේක මතක තියාගන්න එනවා කියලා. හරිද? මතක තියාගන්න ඕනේ අගයන් ඒ වුණාට අගයන් ටික ගොඩක් හුරු කරලා තියාගන්න. මොකද ඔයාලා ගණන් හදන්න ඔයාලා කොච්චර කිව්වත් ඇත්ත කතන්දරේ එහෙම දුන්නට ඔයාලා ගණන් ටික හදද්දී ඒක නිකම්ම ඔයාලටත් මතක හිටිනවා. හරිද? ඒක ඇත්තටම දෙන්නේ අර එකපාරට මතක නැති හින්දා. ඒක අපි කිව්වට අමතක කරන්න කියලා අමතක කරන්න බෑ අපිට. හරිද? හරි. දැන් ඒතර ඔයාලට දෙන්න මේක තමයි මෙතන කූලොම් ෆ්ලෝ එක කියලා කියන්නේ එහෙම මේ. හරිද? ඔච්චර මේ දඟල කරන්නේ ඕක තමයි. හරිද? එතකොට මේකටත් අදාළ වෙනවනේ දැන් අයිත් එක දාගන්න. දැන් ඒ වෙලාව ආකර්ෂණය නේ කරන්නේ. හරිද? අපි ගත්තොත් ධන දෙකක් ගත්තා කියලා දාන්නකො එතනට. එතනටත් ඒක දාන්න පුළුවන්. ධන කියලා එකක් තියෙනවා මෙතන ධන කියලා එකක් තියෙනවා. ඒතර මොකක්ද වෙන්නේ දැන්? මේක දෙපැත්තට විසියනවනේ. තියෙන්නේ නැහැ කියලා මං කියන්නේ. මේක දෙපැත්තට විසියනවා. අපිට මේක මේ පැත්තට යනවා මේක මේ පැත්තට විසියනවා. මේක මේ පැත්තට විසියනවා. හරිද? එකම බලයකින් විසියන්නේ. හරිද? දෙක ළඟ වෙන්න බෑනේ විසියන එකම බලයද. මෙන්න මේකටත් මේකම තමයි දාලා දෙන්නේ F1. වෙනස තියෙන්නේ මේක විසියනවා. දෙපැත්තට අයින. ඍණ තිබ්බත් එහෙමයි. ඍණ තිබ්බත් ඒක දෙපැත්තට විකර්ෂණය වෙනවනේ. මේ පැත්තට දෙක ළඟ වෙන්න බෑනේ. ළඟ වෙන්න ළඟ විසියනවා. හරි. පැහැදිලි නේද? තේරුම් ගන්න. හරිද? ඊට මම ඉස්සෙල්ලා කතන්දරෙදි කිව්වහම මේ බල දෙක මෙහෙම මම අර කිව්වනේ කියන පැත්තට යනවා කියලා මේ බල දෙක දෙපැත්තට වෙන්න ඕනේ. හරිද? එක බල දැන් ඔයාලා දන්නවා අර තන්තුවක් ගත්තොත් එල්ලලා දීද්දී බලයක් උඩින් ආතතියක් ඇති වෙනවා මෙතන පල්ලෙන් ආතතියක් ඇති වෙනවා. හරිද? මේකෙත් එහෙමයි දෙපැත්තටම දිනවා ආතතිය දෙපැත්තටම. හරිද? ගණන් ටික හදලා තියෙරි. හරිද? හරි. ඒක පොඩ්ඩක් තේරුම් ගන්න. හරිද? හරි තේරෙන්නේ නැති කෙනෙක් ඉන්නවනේ මේ කතන්දරේ. හරිද? මේක තමයි කූලොම් ෆ්ලෝ කියලා කියන්නේ. හරිද? පැහැදිලිද? හරිද? පස්තාරයක් තියෙන චුට්ටක් මම කරන්න. ඔතන තියෙන මේක ගත්තොත් මේ දුරත් එක මම කොහොම වෙනස් වෙනවා කියලා. හරිද? බලය මෙහෙම තියෙනවා. හරිද? බලය තියෙන මේ පැත්තේ දුර තියෙනවා. හරිද? චුට්ටක් නිකන් කියන්නේ. හරිද? නිකන් කියන්නේ තියෙනවා. හරිද? මේ ඒ බලය එන්නේ සමානුපාතිකව මෙහෙම වක්‍රයක් විදිහට මෙහෙ අරිලා කියලා නියත වෙලා යනවා. ඒ කියන්නේ මේක එතනින් ආ විසි වුණා කියන්නකො. එතනින් ආ ඊට පස්සේ බලයක් මුකුත් නැහැ. නිකන් ඒ විදිහට නිකන් ඒ විදිහම තියෙනවා. ඉවර නැතුව තියෙනවා. වක්‍රයක් විදිහට එන්න දුරත් එක්ක මේ වෙනස් වෙනවා. දුර කියන්නේ වල තියෙන දුර ලඟ වෙන්න මේකේ බලය වැඩි. මේ උඩට කියලා තියෙන්නේ මේ. මෙතන 10ක් කියලා දානවා මෙතන. උඩරිම තියෙනවා. මෙතන එන්න ටිකක් වක්‍රයක් විදිහට මේ වැඩිලා ගිහිල්ලා මේ අඩු වෙලා ගිහිල්ලා නැතිලා යනවා. දුර සෙන්ටිමීටර 1000ක් සෙන්ටිමීටර 2ක් වගේ වෙනකොට
මෙතන හරි දන්නවා. එහෙම යන්නේ හරි. ඒක චුට්ටක් තේරුම් ගන්න. ඒ ටික ඕන වෙනවා හරි. හරි. පැහැදිලිනේ හරි. ඔයාලට තේරෙන්නේ නැති කියලා කතන්දේ හරිනේ. හරි. ඒ ටික තමයි කූලෝම්ස් ලෝ කියන්නේ ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න මම ඊට පස්සේ කරන්න. ඔයාලට තියෙනවනේ මේකේ. ඕක තමයි කූලෝම්ස් ලෝ කියලා කතන්දරේ කරන්නේ. හරි. හරි ක්ලියර් කරා. ඊට පස්සේ දැන් මෙතන තමයි ගානක් වගේ හදා. මෙතන ගානක් තියෙන පොඩක් හදමු. හරිද? දැන් මෙතන තියෙන මොන බලන්න. මෙතන චුට්ට හදුව පේනේද ඔයාලට? බලා ගන්න හරිද? මෙතන ඔයාලා දෙනවා Q කියලා. හරිද? එතන මේ ගාන මම ගන්නද මම පොඩ අතෙන්ට ගන්න මේක වයි මේක යතයිනේ. පේන්නේ නැහැ. දකින්න. Q එකයි Q තියෙනවා 1 සෙන්ටිමීටරයක් තියෙනවා. මෙතන දෙකක් Q කියලා තියෙනවා. හරිද? ඒක සාන මේ වැඩි. අර දීලා තියෙනවා Q එක දීලා තියෙනවා කචම දෙනවා අපිට Q එක හරිය 10 දින 19 කියලා. කූලොම් කියලා. හරිද? අර K එක දීලා තියෙනවා අපි ගමු 9 දින 19. හරි. ඔන්න මම ගන්න හදනවා. හරි. දුර සෙන්ටිමීටර එකයි. හරි. ඔය සෙන්ටිමීටර මීටර පටල ගන්න එපා. අනිවාර්යෙන් මීටර්ස් වලින් SI එක වලින් ආශ කරන්න ඕනේ. SI එක කියලා කියන්නේ ඔයාලා දන්න SI එක කියන්නේ මොකද්ද? මම පිසිස් කරන්නේ මේකේ රිපීට් එක කටින් හරි කරුවා. මේකේ ඉන්න රිපීට් එක කටින්. එහෙමක් කියන වලට මම බලන්න පස්සේ හරිද? පිසිස් එක මේ SI එක කියලා දන්නවා. මොකද SI කියන්නේ kg කිලෝග්‍රෑම් වලින් මයින්නේ. ඊට පස්සේ මීටර මයින්නේ දිර මයින්නේ මීටර වලින්. හරිද? හරිද? දුර මයින්න වල මීටර ගන්න. හරිද? ඊට පස්සේ තව මොනවද තියෙනවද? මතකත් ඉන්නේ. මතක් වෙන්නේ නැහැ. මේ SI එක දන්නවා රාත්තල් කියලා පාන් එහෙම ගන්න පාන් රාත්තලක් කියන එක ඒ රාත්තල් කියලා වෙයි අර මං කිව්වේ දත්කම ඉංග්‍රීසි කට්ටිය කරන්නේ ඒවා වයින් වෙන්න එපා SI එක කියලා ලෝකේ සම්මත දිනවා ඒ ටික ගන්න. ඒ හින්දා වල M වලින් දුරාජ කරද්දි කිලෝ බරාජ කරද්දි කිලෝග්‍රෑම් වලින් ඒවෙන් ආශ කරන්නේ නැත්නම් ගන්න වර්ධිනවා. හරි. SI එක ආශ කරන්න ඉන්වර්ට් කරලා හරි. දැන් බලා ගන්න අපිට කිව්වේ කොහොමද? මෙතන තිබ්බා එක ආරෝපණයක් තියෙනවාද? මේ මුලම ලේසි හොඳේ මේ ටික මේ කරන්නේ මේ තේරෙන්නේ නැති කෙනෙක්ට. මේ නැත්තම් මේ පොඩි ළමයි මේක මුල ටික නැතුව යන්න බෑනේ ඉස්සරහට. මෙතන තියෙනවා Q1 කියලා එකක්. හරිද? හරිද? මෙතන දීලා තියෙනවා Q2 කියලා. හරිද? ආරෝහණ දෙකක් තියෙනවා අපිට දන්නේ නැහැ දන්දටින්ද කියලා අපි දන්නේ නැහැ දැනට අපි දීලා තියෙනවා කියලා දන්නවා. මේ දෙක අතර මොකද බලයක් හැදෙනවද මේ පැත්තට? මොකද බලයක් දෙපැත්තට හැදෙනවද මේ හරි මොකක් හරි හැදෙනවා ඇති හරිද? F බලයක් හැදෙනවා මේ. දෙකම බලය එකයි. කොයි පැත්තට හැදුනත් ගියත් මේ බලය මේ දිශෙන් බලය මේ දිශෙන් බලය එකම බලයෙන් හැදෙන්නේ. ඒ කියන්නේ ඔයාලා මෙහෙම හිතනවා. ඔයාලා දැන් මොකක්ද දෙයක් තල්ලු කරනවා කියලා දන්නකො. තල්ලු කරද්දි දැන් මොකක් හරි වාහන තල්ලු කරනවා හිතන්නකො ඔයාලා. වාහන තල්ලු කරද්දි ඔයාලා වාහනේ තල්ලු කරනකොට තල්ලු කරන බලයම වාගේ පැත්තටත් එනවා. ඒකයි වාට දැනෙන එක රිදෙන වගේ දැනෙන එක කියන්නේ අමාරු වගේ දැනෙන්නේ. එනවා වා තල්ලු කරාට ඒ බලය වාගේ පැත්තට එනවා. ඒ ගැම්මට තමයි යන්නේ. අර හැම ප්‍රතික්‍රියාවක් විදුලියක් වගේ තියෙන කතන්දරය වගේ තමයි වෙන්නේ. හරිද? එහෙනම් අපි දෙයක් කරනකොට තල්ලු කරද්දි අනිත් පැත්තටම දැනෙනවා. හරි? එහෙම චුට්ටක් තේරුම් ගන්න. හරි? ඒ වගේ මේකෙත් මේ බල දෙක අනිවාර්යෙන් දෙපැත්තට සියදී මේ බලෙත් ඒ විදිහට සියලා යනවා මේකත් ඒ විදිහට යනවා. එකතු වෙනවා නම් ඒත් එහෙමයි. එකතු වුණොත් මේ පැත්තට කියලා මෙතනත් F කියලා එකතු වෙනවා. මෙතනත් F කියලා එකතු වෙනවා. හරිද? හරි. ඒ දෙක තේරුම් ගන්න මොකද ඒ ටික ඕනේ වෙනවා. මේවා පැහැදිලි ගන්න නිකන් නෙමෙයි දැන් ගණන් හදලා දා ගන්න ඕනේ. හරිද? දැන්ට මේ මම හිතන්නේ දැන්ට මේක ඒක අපි දන කියලා නෙමෙයි දීලා තිබ්බනේ. නිකම්ම දීලා තිබ්බනේ. මම දැන්ට මොකක් හරි විසිනවා හරි ආකර්ෂණය කියලා හිතාගන්න. දෙකම බලේ F එක හොයන්න ඕනේ. මේකට කෙලින්ම අර කූලෝල් වේම එක තමයි දාන්න තියෙන්නේ. හරිද? කූලෝල් එක දාලා දාන්න F කියන්නේ මොකද්ද? මම සෙන්ටිමීටර එකක් කියලා දෙන දුර. මේ දෙකේ දුර එකක් කියලා දීලා තියෙනවා. දෙකක් කියලා දාමු. කයි සෙන්ටිමීටර? හරිද? හරිද? මේ දුර හරිද? එතකොට ආ දාන්න මොකක්ද දෙන්නේ? දුරද? මොකුත් නෑ ලේසියම මතක තියාගන්න. Q එකට ගිහිම Q2 බෙදීම R වර්ගය. හරිද? මේ දෙකේම වර්ගයක්. හරිද? හරි. දැන් මේකට ආශ කරගමු. ආශ කරලාදී පරිස්සමෙන් ආශ කරගන්න. හරිද? ඉතින් මොකක්ද දෙන්නේ? K එක දැන් දීලා තිබ්බනම් K එක දීලා තිබ්බ කීයද? අපි 9 වැඩි කියමු 10 දාලා මේ. K දෙනවනේ ගන්න. K වැඩි කියන්නේ 9. මම ටයිප් කරන්න ලේසි. 9 වැඩි කිරීම 10 ඍණ 19. හරිද? ඊට පස්සේ 10 ඍණ 9 9 9 9. හරි. K එක 10 වැඩි කිරීම 10 9. හරි මේව ආශ කරන්න. හරි ඊට පස්සේ අරක දෙනවා අර මොකක්ද තිබ්බේ Q එක ආරෝපණය මොකක්ද තියෙන්නේ 1.6 වැඩි කිරීම 10 10 බලේ 10 ඍණ 19. හරි. ඔය දෙක තමයි ආශ කරලා තියෙන්නේ. ටයිප් කරලා තියෙන නැත්නම් කියලා තමයි. හරි. ඔය දෙක තමයි ඉන්නේ. ඒතර ඔය දෙක දැන් මෙතන ආශ කරාම ඔය ටික ආශ කරගෙන යනවා. හරිද? දැන් මෙතනදී ආද Q එක Q2 කියලා තියෙන්නේ. පැහැදිලිද? Q එක Q2 කියලා තියෙන්නේ. එතකොට ඔයාලා මොකද කරන්නේ මෙතන ඒකම ආරෝපණය තියෙන්නේ. Q එක Q2 වෙනසක් වෙන්නේ නැහැ. හරිද? එතකොට ඔයාලා කරන්න ඕනි මෙතනදී මේ K එක මම K එක තියෙන එක K එකට තියෙන එක ආශ කරලා ලියන්න කියලා. කී දෙන්නේ? 9 වැඩි කිරීම 10 9ක් කියලා ලියන්න. හරිද? වාරයක් කියලා දැන් වැඩි කිරීම මම වරහන් හරි දාගන්න තේරෙන්නේ නැත්නම් වැඩි කිරීම මොකක්ද දෙන්නේ Q එක
Q එක කියලා කියන්නේ මේ 1.6 වැඩි කිරීම 10 ඍණ 19 කියලා එනවා. හරිද? තේරුණානේ? දැන් Q දෙකක් තියෙනවානේ. දැන් මොකද වෙන්නේ මෙතනදී? ආයි මේකම ලියන්න ඕනේද නැත්නම් මේව කරන්න ඕනේද? වෙන විදිහකට කතා කරන්න ඕනේද? හරිද? දැන් ඔයාලට මේක ආයෙ පාරක් වැඩි කරන්න බෑ මේක. තේරුම් ගන්න පොඩ්ඩක් හොඳේ. මේක ආයෙ පාරක් මෙතන වැඩි කරන්න එපා. ඉතින් වැඩි කරන්න යන එක ආයෙ ලියන්න යන්න එපා. මේක දෙකෙන් වැඩි කරගත්තා නම් හරිනේ. දැන් ඔයාලා ලියද්දි මෙහෙම හිතන්නකෝ. දැන් xs කියලා තිබ්බ කියලා හිතන්නකෝ. මෙතන xs නෙමෙයි. එකම අගයන් දෙකක් තිබ්බ කියලා හිතන්නකෝ. පහේම දෙකක් තිබ්බ කියලා හිතන්නකෝ. පහ වැඩි කිරීම දෙකක් කියලා. 10ක් කියලා ගන්නකොට ඒ වගේ තමයි මෙතනත් එන්නේ. හරිද? මෙතන මේ වගේ Q එක වැඩි කිරීම Q දෙකනේ. ඔක දෙකෙන් වැඩි කරලා ගත්තාම හරි. හරිද? තේරුම් ගන්න හරිනේ. පැහැදිලි නේද? දෙකෙන් වැඩි කරනවා කියන්නේ මෙහෙමයි වෙන්නේ. හරිද? පටල ගන්න එපා. අන්න එක දැන් ගොඩකට පටල ගන්න. හරිද? දෙක මෙහෙම වෙන්නේ ඕන. තේරුම් ගන්න. දෙකෙන් නෙමෙයි වැඩි වෙන්නේ. තේරුම් ගන්න. දෙක වැඩි කරන්න ඕනි. තේරුම් ගන්න. හරිද? ඒ කියන්නේ මෙහෙමයි. දැන් මම හිතනවා x තියනවා කියලා. x වැඩි කරාම x වලින් මොකක්ද එන්නේ? x වර්ගයක් කියලා හැදෙනවා. හරිද? එතකොට උතර තියෙන්නේ මොකද්ද? 1.6 වැඩි කිරීම 10 19 තමයි ආයි පාරක් වැඩි වෙන්නේ. 1.6 වැඩි කිරීම 10 ඍණ 19ක් විදියට. ඒක මුලින්ම තේරුම් ගන්න. ඔයාලා මේක දෙකෙන් වැඩි කරනවා කියලා නෙමෙයි මම කියන්නේ. හරිද? මේක දෙපාරක් වෙනවා කියන එක තමයි කියන්නේ. හරිද? මේක දෙපාර වර්ගයක් විදියට වෙනවා කියලා හිතන්න. එතකොට මොකක්ද වෙන්නේ? මේක ඉස්සෙල්ලා එහෙම හැදුවොත් එන්නේ ඊට පස්සේ. මේක වැඩි කිරීම වර්ගයක් විදියට දාගන්න. හරිද? ඊට පස්සේ මේක මොකක්ද වෙන්නේ වැඩි කරනවා. ඉස්සෙල්ලා මේකෙන් වැඩි වෙනවා. 1.1 වෙන කේ කීයද? 1.1 වැඩි කරපුවම. මේක කයින් වැඩි කරනවා. කැල් එකක් ඕනිනවනේ. කැල්ලක් ගත්තේ නෑ දැන් හරි. ඒක කීයද දෙන්නේ මේක එනවා ඇත්තේ 5.1 දෙකක් නේද? 5.1 දෙකක් එනවා. හරිද? වැඩි කිරීම මෙතන වල පේන මේ බල බලන්න බල වැඩි කරද්දී එකතු වෙනවා. 10 කට 19 වැඩි කරලා 10 කට 19 තියෙන්නේ. මොකක්ද මේ දෙක? අංගුවාත්මක කරාම ගන්න මැස්සල්දි කරානේ 10 19 10 කරන 10 රින 38යි කියලා 19 38යි කියලා හැදෙනවා. හරි? තේරෙනවනේ? එහෙම තමයි ගන්න ඕනේ. ඒක වරද්ද ගන්න බලන්න. කොච්චර දැන් ගත්තත් මේක ආජ කරගත්තත් ඒ ආජ කරද්දී හරියට ආජ කර ගන්න ඕනේ. හරි? තව ගණන් හදලා බලමු මේකදී. හරි? ඊට මම මේකදී වර්ගයන් තියෙන්නේ. මම දැන් සුළු කරගන්න බෑ. ඒ ටික හරි වර්ගයක් විදිහට දාගන්න. හරි? ඊට පස්සේ බෙදීම මේ නියතය හරිද? මේ නියතය වෙන බලා ගන්න. නියතේ මේ Q එකයි Q එක ගුණිතය හරිද? Q එක ගුණිතය. Q එකයි Q එක දෙක එකම අගයක් වෙච්ච ඉඳ වැඩි කරලා ලියනවා. XS වගේ විදිහට හරිද? හරි. ඒක වෙන වෙනම වැඩි කරගන්න. කැල්ලකින් ටක් ගාලා ගහලා වෙන වෙනම වැඩි කරන්න. ඒක අවුලන්නේ නැහැ. කැල්ලකින් වැඩි කරගන්න පුළුවන් මේක. කැෂමයි 19 පෙතින් තියාගෙන කැෂමයි වැඩි කරලා ගන්න. පොඩක් මතක තියාගන්න වෙනවා කියලා. හරි. හරි මම ගණන් හදලා තව ට්‍රික්ස් කියලා දෙන්න. දැන් මේක කරගෙන යන්නකෝ. හරි. ඊට පස්සේ මෙතන යට R වර්ගනේ තියෙන්නේ. අන්න මෙතන R වර්ගය. ඒතර R වලට දැන් මොකක්ද තියෙන්නේ? මේක සෙන්ටිමීටර් 1යි කියලා. මම කිව්වා සෙන්ටිමීටර් 1 කියන එක අපිට ගන්න ඕනි මීටර්ස් වලින්. ඒත් මීටර්ස් වලින් හදාගන්න. මම කිව්වා මේක මොකක්ද වෙන්නේ? මේක සෙන්ටිමීටර් න මීටර කොච්චරද කියලා බලන්න එපා මීටර්. එක බෙදන්න ඕනේ 100. 100 බෙදුවම මොකද 0.01ක් වෙන්නේ. ඒ කියන්නේ මේක මේක කොහොමද එන්නේ මෙතන? සමානයි මොකක්ද දෙන්නේ? මේක උඩට යනවා මම කිව්වා 10 වර්ගයක් කියලා ගන්න පුළුවන්. මේ හදන විදිහ තමයි මේවා තමයි ට්‍රික්ස් පාවිච්චි කරනවා. එක වැඩි කිරීම මෙතන උඩට යද්දි 10 රින දෙකක් කියලා එනවා. ඒ 1 සෙන්ටිමීටරයක් ගත්තින්ද හරි ඒක කිරීම මෙතන දාශ කරගන්න කියලා R වලට දාශ කරගන්න එක වැඩි කිරීම එක වැඩි කිරීම 10 ඍණ දෙකක් කියලා ගන්න. හරිද? ඒ අයලක R යට තියෙන මොකද බලන්න වෙනවා R. එතන මම කිව්වා හරි පරිස්සමෙන් හදන්න කියලා R වර්ගයක් තියෙනවා. මේක සම්පූර්ණකේ වර්ගයක් ගන්න ඕනේ. හරිද? ඒ වර්ගයක් ගන්නදී ඔයාලට පේනවා මෙතන එකේ වර්ගය න අවුලක් වෙන්නේ නැහැ. මෙතන වෙනම ගන්න එකේ වර්ගය ගන්න ඕනේ. ඊට පස්සේ 10 ඍණ දෙකේ වර්ගයක් ගන්න ඕනේ. ඒක මම කිව්වේ හදද්දී ආශ කරද්දී පරිස්සමෙන් ආශ කරන්න 10 වර්ගය. එතන මොකද මෙතන 10 වර්ග ගණිතේ 10 ඍණ 4ක් කියලා හැදෙනවා. වැඩි කරද්දී 4ක් කියලා හැදෙනවා. හරිනේ? ඍණ දෙක වර්ග ගන්න 4යි. හරි. එතන මම මේක කෙලින්ම ලියන්න මේක අයින් කරලා. සෝරි. මේව 4යි කියලා ලියන්න. ඍණ 4. 10 ඍණ 4ක්. එකේ වර්ගය කොහොමද එකයි ඍණ 4ක් කියලා. පැහැදිලිද? 10 ඍණ 4ක් කියලා හැදෙනවා. හරියද? ලේසි නේද? හරි ඒ ටික තමයි මුල් එක ටික ආශ කරගන්න එක. මේ වැඩි යට R ආශ කරගත්තා R වලට R වර්ගෙ තිබ්බද? ඒක ආශ කරගත්තා. හරිනේ. හරි ඊට පස්සේ දැන් ඔයාලට පුළුවන් නම් කැල්ලේ ගහනවා නම් ගහන්න උත්තරේ. හරිද?
සාමාන්‍ය ඊට පස්සේ ඉස්සලාම් සුළු කරද්දි බලන්න ඉස්සලාම් මොකද කරන්න කියලා හරිද? බලන්න කරනවා. මේ වගේ සුළු කරගන්නදී මේ ක්‍රම පාවිච්චි කරන්න. එතකොට ලේසි වෙයි. මෙතන 9නේ තියෙන්නේ. ඉස්සලාම 9 වැඩි කරගන්න 1.6යි. කියලා 9 1.6න් වැඩි කරගන්න උත්තරේ ලියන්න මෙතන. 9 වැඩි කරලා කැල්ලකින් ගහලා 9 1.6න් වැඩි කරලා උත්තරේ ගන්න. හරිද? වාරයක්. හරිද? මේ 10ක මම උඩට ගෙනියනවා. 10 ඍණ 4 කින් උඩට ගෙනියනවා. හරිද? එතන මොකද තියෙන්නේ? මෙතන තියෙනවා 10 9ක් තියෙනවා. 10 9ක් තියෙන ඊට පස්සේ වැඩි කිරීම පේන්නේ නැහැ. මේ බල්ල සුරු කරන ඒවා කියා දෙන්න ඕනේ. තාම මම හිතන්නේ මේ කියන්නේ 10 19 තියෙනවා 9 තියෙනවා 10 ඍණ 19 තියෙනවා. හරිද? ඊට පස්සේ වැඩි කිරීම දැන් මම මේක උඩට ගේනවා. මොකක්ද දැන් 10 ඍණ 4ට ගෙනාම 10 ධන 4ක් විතර හැදෙනවා. මම කොහොමද දශක උඩට ගිහින්දී ධන 4ක් විතර හැදෙනවා. අතට ඔයාලට පේනවා මෙතන තියෙනවා ධන තියෙනවා එකතු වෙනවා. හරිද? වැඩි කරද්දී එකතු වෙනවා මේ. මේක 10 බලන්න තියෙන ඔක්කොම 9 තියෙනවා 4 තියෙනවා. 9 4 කීයද? 13යි. ඒතර 13න් 19ක් යනවා. මෙහෙම 10 13 කියලා හැදෙනවා. එකතු කරලා ගත්තාම අනික තියෙනවා කීයද? 10 ඍණ 19යි කියලා. ඒතර ඔයාලට පේනවා මේ දෙක ආයෙ එකතු කරගත්තාම කීයදනේ? ඍණ 19න් 13ක් යනවා. ඒ කියන්නේ කීයද? 10 ඍණ 6ක් කියලා හැදෙනවා. ඒතර මේ දෙක වැඩි කරලා 9 වැඩි කරාම කීයදන්නේ? 1.6යි. මේක උත්තරේ තියෙනවා චුට්ටක් කියන්නේ උත්තරේ තියෙන කීයද 46 ගණක් වගේ තියෙනවනේ 9 වර 5 40 නේද එච්චර මේ තියෙන්නේ නෑ 9 කැෂම කියන කීයද 17ක් වගේ නේද මට චුට්ටක් කවුරු කැලේ ගහගෙන කැලේ අරගෙන යන්න ඕනේ කීයද 9 කැෂම හයින් වැඩි කරා වැඩි කරන්න 9 කැෂම වැඩි කරන්න කොහොම වැඩි කරන්න 9ක් අය කීයද 54යි 5ක් විතරයි කියන උත්තර ටිකට කියනවා කැලේ වෙලා අපරාධයක 1.14.4නේ හරි මෙතන 14.4යි කියලා එනවා හරිද ඊට පස්සේ වැඩි කිරීම මෙතන ගත්ත බලට එකතු කරලා ගත්ත උත්තරේ ඔව් වැඩි වෙන්න ඕනේ ආයක වැඩි වෙන්න ඕනේ ඒක වැඩි කරලා නැහැ නේ සෝරි ඉන්න අනේ මෙතන වැඩි වෙන්න 1.1 වැඩි කරලා උත්තරේ අරන්නේ කීයද එන්නේ මෙතන ඒකත් එන්න ඕනේ 1.1 වැඩි කරන කියන්නේ 5.0 කීයද එන්නේ ඒක වැඩි කරන 5.0 ගණන් නේද ආවේ මම ඉස්සෙල්ලා ලිව්වේ නැද්ද මම ඒක මකලාද ඒක මම ඒක ලියලා කිව්වා මම ලියලා නැහැ නේ 5.0 ගණක් ආවේ නේ 1.1 ගණන් 5.0 මම ලිව්වා මෙන්න අයින් පාර ලිව්වා මට මතකයි මකලා ඒකයි ඉතල 5.2ක් දුවපදියාවනේ 5.1 2ක් හරි හරි 5.1 2ක් කියනවා. ඇයි මෙතන මේ 1.6 වැඩි කරලා ලිව්වේ නැද්ද ඒක ඉතලා? ඇයි මේක වර්ගයක් ගන්න ඕනේ? 1.6 වර්ගයක්. හරිද? හරි ඒක දැක්කද? පොඩ්ඩක් අමතක මම ලියලා නැහැ. සෝරි. හරි. 1.5 1.2කින් ඉන්න ඕනේ. 2.5ක් අය දෙන්නේ. සෝරි 2.5ක් අය ගන්න. හරි. සෝරි. 1.5ක් 1.6 වර්ග ගන්න ඕනේ මේ. මේක වර්ග ගන්න ඕනේ. ඒකෙන් තමයි මේක එන්නේ. එතකොට මොකද්ද මේ මේකත් ලියන්න මෙතනින්. මේක වල කෙලින්ම හදලා දාන්න මම මේවලට පැහැදිලි කරන නින්ද කරන්නේ මොකද්ද වෙන්නේ කියලා හරිද? දැන් පහඩි කරන්න ඕනේ ඊට පස්සේ මේක උත්තරේ මොකද්ද නේ? ගත්තාම මෙතන ආවා කීයද? 10 ඍණ 6ක් කියලා. අන්තිම උත්තරයක් එයි. හරිද? පැහැදිලිනේ? ඔයාලා බල සුළු කරන්නක් කරේ. මේ පටල ගන්න එපා මෙතන මේ අර මටත් අමතක වුණා දැක්කද? ඒ හින්දා චුට්ටක් මේ ඒ වගේම මෙතන මේ හරි පරිස්සමෙන් ලියන්න යන ගාන බලට ඇද්ද හරිනේ? හරිනේ මේ උත්තරේ එන්නේ මේ 14.2යි 4 වැඩි කියලා 2.5න් 10 න් 6ක් කියලා උත්තරේ නෝ. ඕක කැල්ලෙන් ගහන මේ දෙක කැල්ලෙන් ගහන කෙලින්ම. කැල්ලෙන් ගහන එන උත්තරේ තියෙනවනේ. ඒක ඊට පස්සේ කීයද එන්නේ? 14.2 වැඩි පාඩු කිව්ව 10 න් 6 කියන එක ලියන්න. පොඩකින් මම කැල්ලේ කරගෙන ඉන්න. මම ඉන්න. හරියන්නේ නැහැ මේ වැඩේ. හරිනේ දැනනවනේ නේද? හරි මොනේ දැන් ඔය කැල්ලේ කරගෙන. හරිද? 2.3 2.3 හරි. මේ උත්තරේ වෙන්න තියෙන තේ හරි. අර හරි හදලා දාන්න මමත් මේ කැල්ලේ කරන් ගාව නැත්තම් මට අහන්න මේ 14.4 වැඩි කිරීම කීයද තියෙන්නේ 2.56 2.56 උත්තර කීයද එන්නේ හරි ඒව ගන්න කියනවනේ හරිද හරි මේක මට මොඩ් එක පිටීමක් ඉතින් මොඩ් එක මාරු කරන්න ඊපස්සේ හරිනේ හරි 10 වැඩි කිරීම 10 රින් 30ට නෙවෙයිද ඒක තමයි මම කිව්වේ මෙතන ඔයා මේ රින් 30ට ආවනේ මෙතන සෝරි 30ට තිබ්බනේ ඇයි මෙතන 10 දාන වර්ගය වෙන 30ට ලියන පස්සේ ලියද්දි මට ලව වෙනවා 10 රින් 30ක් එනවා ඇයි මෙතන 10 රින් දානවෙත් ගත්තාම දෙකෙන් වැඩි කරලා ගන්න එපා මේක උතර කීයද එන්නේ පටල ඔක්කොම පටල නැති හරි 10 රින් බලය අයින් කරා ඊට පස්සේ මේ ඔතන අර 10 9ට 10 රින 38ට එකතු වෙනවා නේද? එතකොට එන්නේ ඔව් ඒත 10 රින් 30ට මෙතන ඒක හදාන්න මෙතන හරි ඔව් සෝරි මාතේ වැරදි මම මේක ලියලා 10 රින් 30ට 10 රින් 30ට තියෙනවා මෙතන මම යට තියෙන එක 10 උඩට ගෙනාව 10 4 කියලා එනවා හරිද
10 4 කියලා ආවා. ඊට පස්සේ මොකක්ද දෙන්නේ 10 9ක් තියෙනවා මෙතන තාම මේ 10 9ක් තියෙනවා හරිද. එතකොට 10 9 4යි 13යි. එතකොට 10 38න් 13ක් ගියාම තමයි කීය දෙන්නේ 25ක් කියලා එනවනේ. 10 රින 25ක් කියලා එනවා. හරිද? දැන් හරිද? 10 රින 25 එන්න ඕනේ. හරි. මේ බල දැක්ක වඩු හොඳේ ඔය කොයි ගානේ මාරුනොත් හොඳේ දැක්කනේ මිස් කරන්න එපා. ඒකයි අමාරු දැක්කද දැන් අමාරු වෙන්නේ නැහැ කියලා තේරුණාද? මිස් කරන හින්දා. මැග්නීසියම් වල නේ පස්සේ තියෙන්නේ මේව නවල තියෙන්නේ. මේක බල කේස් වල තියෙන්නේ. තේරුණානේ මේ 10 න් ඉස්සර තිබ්බනේ මෙතන. ඇයි මෙතන මේ වල වෙන මේ මෙතන සම්පූර්ණ වර්ගයනේ මම ගත්තේ. වර්ග ගණිත වල වෙන මේක වැඩි වෙනවා මේකෙන් 10.6 වෙන මේකෙන්. ඒතර 10 න් 19 වෙනවා 10 න් 28ක් කියලා එනවා. මට ඒක ලියන්න අමතක කියලා. ඊට පස්සේ මෙතන 10 9ක් තියෙනවා. මම මේ 10 4 වෙනි බලය උඩට කියනවා. ඒක 10 4ක් විදිහට කියනවනේ. මේ ඊට පස්සේ බං මේ ඔතන අර මේ 9.5යි 6න් වැඩි වෙලා නේද එන්නේ එතකොට එතකොට 23.04ද නෑ දැන් අර 1.6 කියලා එකපාරක් ලියුවේ. එකපාර එක දෙකෙන් වැඩි කරලා ලියන්නේ වර්ග ගන්න එපා. 2.5න් වැඩි වෙන්න ඕනේ. ඔය ඒක තමයි 9 දැන් ඔතන 9 තියෙනවානේ බං උඩ ඔව්. ඒක එතකොට 2.5යි 6න් වැඩි වුණාට පස්සේ 23.04 දෙන්නේ එතකොට අන්තිම උත්තරේ ඔව් 23 2.5 වැඩි වෙන්න දැන් බෑ. මෙතන 2.5 වැඩි වෙනවා 9 නේ. ඔව් 9න් වැඩි වෙනවා හරිද? ඔව් එහෙමනේ දෙන්න ඔව් ඒක වැඩි කරලා උත්තරේ 2.9 වැඩි කිරීම 2.5න් වැඩි කරලා 10 න් 25 කියලා අන්තිම උත්තරේ ලියලා තියෙනවා. හරි නේද? තේරුණා නේද? තේරුණාද? ඔව් හරි හරි අනික් කටට තේරුණාද? ආර මේ අවුලක් නැහැ නේ හරිනේ. අනික් කටට තේරුණාද? මේ බල කියන තේරුණා කියලා කියන කෙලින්ම කරන්නේ නැද්ද? මේව තමයි තියෙන්නේ ගණන්. වෙන මොකුත් නෙමෙයි තියෙන්නේ. ඉතින් මේව බැරි නම් බෑ. පැහැදිලිද? ඔව් බං හරි හරිනේ. ඔය ඇවිල්ලා බේසික්ම ගානක් හදුවේ. තව ගානක් හදමු. එතකොට තව හදමු. හරිනේ. හරිද? හරි මම යන්න හරි. හරි. ඊට පස්සේ අර මේ සුර්ගාදී මම ආයි හදා යන්න. හරි. මම ක්ලියර් කරන්න. චුට්ටක් ආයි පටල ගන්න එපා කවුරුත්. හරි. ඊට පස්සේ තව ගානක් තියෙනවා. ඒකේ මොකක්ද තියෙන්නේ තව ගාන. පොඩ්ඩක් ඉන්න බලන්න. තව ගානක් තිබ්බා. එකක් තියෙනවා ඔන්න බලා ගන්න. ඊළඟ ගාන තියෙන්නේ මොකද්ද? Q තියෙනවා එකක්. හරිද? ඔය ගාන ඔය නෝට් එකේ තියෙන අතන්දරේ බලන්න. Q තියෙනවා. හරිද? පොයින්ට් එක Q තියෙනවා එතනයි තියෙනවා දෙකක් Q කියලා. මේක බලද්දී ආ සුළු මම කරන්න හරිද? හරිනේ බලා ගන්න. Q තියෙන අත මවුස් එකෙන් ලියද්දි ලස්සනට ලියන්න බෑ. කැතයි මොන පාන කියන්නේ. හරි ඊට පස්සේ දැන් දුර තියලා තියෙන්නේ ඒකෙත් කීයද? සෙන්ටිමීටර එකක් විතර ගම හරිද? මම කලින් කරපු ගාන QQ ගත්ත දැන් මේකේ සෙන්ටිමීටර එකක් කියලා ගන්න. හරිද? දැන් මේකේ දිහා සූකරාදී බලා ගන්න. හරිද? සෙන්ටිමීටර එකක් දෙන්න. මොකක්ද දෙන්නේ? කෙලින්ම F තමයි F පූලෝන් ලියන තමයි FK Q හරිද? පළවෙනි ආරෝපණය Q කියලා දෙනවා. දෙවෙනි ආරෝපණය මොකද්ද? දෙකක් Q කියලා එනවා. හරිද? බෙදීම R කියලා දෙනවා. R වර්ගයක්. ඒක මොකද්ද මම මේක හදාගත්ත Q නේ තියෙන්නේ මෙතන. Q හදද්දි මොකක්ද දෙන්නේ? Q වර්ගයක් නෙවෙයි KQ වර්ගය දෙක ඉලක්කම තියෙනවා දෙක දෙවාරයක් R වර්ගය කියලා හදාගත්තා. මෙතනදිම හදාගත්තා දඟලන්න ඕනේ නැහැ. හරිනේ? හරි F කියලා හදාගත්තා. බලය හරිද? ඊට පස්සේ සමානයි දැන් මේ රාශි කරන යම්. K කියන එක මම තිබ්බා අතන කියලා දීලා තිබ්බේ. දැන් නවල K කියන මත තියන්න හරිද? K කියන එක දෙන්නේ 9 වැඩි කිරීම 10 9යි. හරිද? පැහැදිලිද? ඊට පස්සේ බලය නිව්ටන් වලින් එන්නේ සෝරි මට ලියන්න බෑ නිව්ටන් වලින්. හරි බලයක් නේ හොයන්නේ නිව්ටන් වලින් එන්න ඕනේ. මට සෝරි කියන්න බැරිලා. බලය ලියන්න නිව්ටන් වලින්. නිව්ටන් අපි දන්න නිව්ටන් බලයක් නේ අපි F වලින් ගත්තා නිව්ටන් මට සෝරි ඒක මට ලියන්න බැරුණා. හරි. හරි නේද? පැහැදිලිද මන්? මට පටල ගන්න එපා හරිද මේක කරද්දි ඒකක දාන්න නැත්නම් වැරදි. නිව්ටන් කියලා දාන්න කලින් එකේ. උත්තරේ අන්තිම උත්තරේ එන්නකොට දාගන්න. හරි. සිම්පල් එන්නේ මේ කැපිටල් එන්නේ හරිද? 9 වැඩි කිරීම 10 9ක් හරිද? ඊට පස්සේ මේකේ n එක k එන්නේ k එක හරිද? ඊට පස්සේ මොකක්ද දෙන්නේ? දෙකක් කියුනේ තියෙන්නේ. මෙතන දෙකේ ඉලක්කමුත් තියෙනවා හරිද? දෙකේ ඉලක්කම තියෙනස වැඩි කිරීම q කියන්නේ කීයද? 1.6 වැඩි කිරීම 10 රින 19. හැබැයි වාට වෙන මේකේ මම කොහොමද මෙතන q වර්ගයක් තියෙනවා. සම්පූර්ණකේ වර්ගයක් තියෙනවා මෙතන ගන්න. බෙදීම r වර්ගය තියෙන මොකද එකමනේ. ඉස්සෙල්ලා මොකද බලමු මතකයි 1 වැඩි කිරීම 10 රින 2යි කියලා එනවා. සෙන්ටිමීටර වලින් මෙතන මීටර වලින් ගන්න ඕනේ. හරිද? හරි දැන් අර විදිහ සුළු කරන්න. ඉතින් මොකක්ද දෙන්නේ? මේකේ වල දාන්න මෙතන වැඩි කරන් කිතාවේ 2.5
5යි 6යි මේක 1.6 වර්ග ගත්තා 2.5යිනේ. එතන තියෙන 9 වැඩි කිරීම 2 වැඩි කිරීම 1.6 වර්ග කීයද එන්නේ? මෙතන වර්ගය ගන්නකොට 2.5යි 6යි වැඩි කිරීම මෙතන මම 10 ඍණ 10 ඍණ 2 වර්ගය වර්ගයක් එන්නට හරිද? 10 ඍණ 4ක් කියනවා හරිද? ඒක මම උඩට ගෙනවා කෙලින්ම කීයද එන්නේ? 10 ඍණ මේක සමාන 10 ඍණ 4ක් කියනවා හරිද? කලින් එක හින්දා මම හැදුවේ නැත්te හරිද? 10 ඍණ 4ක් කියලා එනවා මම උඩට ගෙනවා කීයද එන්නේ? 10 ඍණ 4ක් කියලා ඒක උඩට එනවා. එතකොට මෙතන 10 ඍණ 9ක් තියෙනවා. හරි ඍණ ටිකට යනවා ඉස්සෙල්ලා 19 වැඩි කරා මොකද එන්නේ මේකෙන්? 10 ඍණ 38යි කියලා එනවා. මේ 10 මෙතන 10 දින 9 ඊළඟ 10 කියව 9 කියලා. හරිද? ඔන්න ඔය තමයි තියෙන සුළු කරගන්න. හරිද? ඔය සුළු කරගන්න ඉතින්. ඉස්සෙල්ලාම සුළු කරන්න ඕන කොහමද? කැලඩගේ මෙන්න මේ ටික ගහ ගන්න. ගහලා උත්තරයක් එනවනේ. ඒ ටික ලියන්න. මේ උත්තරේ ලියන්න. හරිද? ඊට පස්සේ මෙන්න මේ ටික සුළු කරගන්න බල ටික සුළු කරන්නේ කොහමද? 10 ඍණ 4යි 10 ඍණ 8යි එකතු කරන්න. ඉතින් 10 ඍණ 4 10 ඍණ 10 නෙමෙයි ධන වෙනවා. හරිද? උඩරේදී ධන වෙනවනේ ධන වෙනවා. උඩරේදී කියලා දෙන්නේ. ධන වෙනවා. 10 ඍණ 10 ධන 4ක් වෙනවා. ඇයි උඩටනේ යන්නේ 14 කියන එක හරිද 14 14 9 4 13 කිය 35ම තමයි එන්නේ නේ 35 නෙවෙයි 25ම එන්නේ එතන කීයද දෙක වර්ග කියන්නේ මෙන්න මේ දෙකද අහන්න ওই දෙකත් වර්ග වෙන්න ඕනේ නේද දෙකයි කිව් කියන එකද ඔයා කියන්නේ වර්ග වෙන්න ඕනේ කියලා කියන්නේ දෙකයි කිව් කතන්දරේ කියන්නේ නෑ නෑ දෙකයි කිව් වර්ග වෙන්න ඕනේ නෑ මොකද මෙතන ඔයා බලන්න මෙහෙම කිව්නේ තියෙන්නේ හරිද කිව් වැඩි කිරීම දෙකයි කිව්නේ තියෙන්නේ මම මොකද කරන්නේ කිව් දෙකේ ඉලක්කම එළියට ගන්නවා කිව් වැඩි කරනවා කිව් වර්ගයක් කියලා එන්නේ හරි නේද පැහැදිලි නේද හරිනේ මෙතන මෙහෙම නෙමෙයි ගන්න මෙහෙමනේ මේ හරිද මොකද එහෙම ගත්තේ අර මම අර කිව් කිව්නේ දෙකක් තිබ්බේ අපි ගන්න සූත්‍රය මොකද්ද කිව් වැඩි කිරීම දෙකයි කිව් කියලා එතකොට ඒක මම දෙක ඉලක්කම එළියෙන් තියාගන්න එතන ඉවර කරන්න එපා ඒක අන්න එක තමයි කියන්නේ මේක ගණන් ටිකක් ඕනි මම මේ හිමීට කරන්නේ ගණන් ටික මේ හදවන්න නැත්තක තන්දරේ හරිද එතකොට මේක හදාගන්න බෑ ගණන් හරිද මේ ටික වැඩි ගණන් කීයද එන්නේ මෙතන මේ ගණන් උත්තරයක් එයි මෙන්න මේක උසුළු කරලා තමයි 10 25ක් කියලා එනවා 10 25 ඉතින් නිව්ටන් එන්න ඕනේ මම ඉස්සෙල්ලා ලිව්වේ නෑ නිව්ටන් කියලා හරිද මෙතන නිව්ටන් කියලා එනවා හරිද ඊට පස්සේ මොකද්ද 9 වැඩි කිරීම 2 18යි 18 2.5 වැඩි ගණන් කීයද එන්නේ 18 මම කරුණේ සුළු කරලා කිව්වොත් ලියන්න 18 වැඩි කරන්න ඕනේ 2කින් 2.5 එන්නේ මේ උත්තරේනේ බෙදීමක් විදියටනේ චුට්ටක් කියන්නේ හදාගන්න චුට්ටක් ඉන්න ඕනේ හරි මේ ජාමි හරි චුට්ට වැඩකට ගියා හරි මේ උත්තරේ එන්නේ කීයද 46 ගණනක දෙන්නේ මේ බලන්න ටික 18 වැඩි කරන්න ඕනේ 2.5යි 46 බිඳුවට නේ ඔව් හරි 46 බිඳුවට හරි ඒක සුළු කරලා දාන්න හරිද 46.0යි 8ක් හරිද ඔය එතනින් ගියා සුළු කරන්න එපා මේ උත්තරේ මෙතනින් ලියපුවා හරි උත්තරේ ඇති බලාපොරොත්තු වෙන උත්තරේ හරිනේ ඕකයි ධාරින 25 ධාරින 25 හරිද මේක තේරෙන ටිකක් කියනවා කියන්නේ ඕකගේ ගණන් තමයි යන්නේ ඉතින් ඔය ගණන් කියන්නේ මේක දිග වැඩි වෙන්නේ යන්නේ දිග වැඩිනේ ආශ කරගත්තාම ඒතකොට එපා වෙනවා හදන්න කියනවා හරිනේ ඒ හින්දා හරි පරිස්සමෙන් කැලෙන් ගණන් හදන්න මටත් අර දැක්ක මෙතන මේ ක්ලියර් හින්දා මටත් එහෙම පටලලා යනවා චුට්ටක් මේ පරිස්සමෙන් හදා ගන්න මේ වර්ග ගණිතදී වර්ග වැඩි කරද්දි ගානටම ගන්න සරලව හිතන්න එපා චුට්ටක් පරිස්සමෙන් හදාන්න යන්න එපා ගාන එහෙම එන්නේ ගාන මෙතන මං මෙතන වර්ග ගණිතදී සම්පූර්ණ එකේ වර්ග ගන්න ඕනේ එහෙමම තමයි ගණන් හදන්න තින්නේ ඕක බැරිින් තමයි ඕක බැරි වෙන්නේ හරිද හරි මට කවුරු හරි මොකක් හරි වෙලා තිබුණා එක්කෙනෙක් මට කවුරු හරි වෙලා තියෙනවා මේ ටොපික් ටික ඔක්කොම හරි කූලොම්ස් ඔෆ් ඉන්නර්ස් කළා හරිද මේක හරිද කූලොම්ස් ඔෆ් කතන්දර ගණන් ටික හදාන්න ඕනේ ගණන් දුන්නොත් ඔයාලා මේ වගේ දෙනවා හරිද ගණන් හදන්න හරි පැහැදිලි හිතනවා මම ඒක ලොකුවම අරන සුළු කිරීම තියෙන හරිද චුට්ටක් එක try කරන්න හරිද හරි සුළු කිරීමට වෙලා නැති කරන්න දෙයක් නැහැ හරිද ඊට පස්සේ මම අතෙන් ටිකක් ගාන මෙතෙන් ටික ඉතුරු ටික කරන්න ඉන්න ලේසි නෑ ලේසි කියන්නේ මේ සුළු කිරීම ලේසි නෑ නේද නැතු මේ ගණන් වල නෙවෙයි නේ කොහොම කියලා නෙවෙයි මම මෙතන තියෙනවා ස්ක්වයර් කේස් එක හරිද ස්ක්වයර් කේස් එක නේද මේ නෝට් එකේ අනිත් නෝට් එක මොනවද තියෙන්නේ මේක තියෙනවනේ ඉන්වර්ස් ස්කෙයාර්ස් ලෝ එක තන්දේ හරිද මම දාපු
ආව එක නෙමෙයි හරිද මේ දී තියෙන්නේ. දැන් මෙතන බලා ගන්න දැන් අපි හැදුවේ කීයද? එක ගානකටනේ හරිද? දැන් මම ගානක් හදනවා. ඔය ඉන්වර්ස් එක්ස් කතන්දරය තේරුම් කරන්නම ගාන හදනවා මම මෙන්න මේ පළවෙනි ගාන හදද්දි මතකද මේ ගාන? මේ ගාන හදන්න ගන්නවා හරිද? මේ ගාන හදනකොට පොඩ්ඩක් බලන්න මතක තියාගන්න. තියෙන දන්න නෝට් එක ළඟ මේක අපිට දීලා තියෙනවා. කොහොමද දීලා තියෙන්නේ? පොයින්ට් එක බලා ගන්න. මේ ගාන විස්තර තේරුම් ගන්න. දැන් පැහැදිලි කරලා බලා ගන්න. මෙතන ඉන්නේ මෙතන පොයින්ට් එකක් දීලා තියෙනවා. හරිද? Q කියලා. හරිද? ස්ක්වයර් කතන්දරේ මේ කියන්න හදන්නේ. හරිද? මෙතන Q කියලා දීලා තියෙනවා 1 ලක්ෂයක්. මෙතන දීලා තියෙනවා 2ක් Q කියලා තව එකක් තියෙනවා ආරෝපණයක්. මම අතන ටික නදින්නම් මේක. හරිද? මෙතන තියෙනවා Q කියලා. දෙන්න Q කියලා මෙතන තියෙනවා 3ක් Q මෙතන තියෙනවා Q කියලා. හරිද? හරි. ස්ක්වයර් කතන්දරේ කරන්නද? ඔක මම කරන්නම් ඉන්න. Q තියෙනවා 2ක් Q තියෙනවා. හරිද? 3ක් Q තියෙනවා. ඍණ Q කියලා තියෙනවා. හරිද? ඕක තියෙන්නේ 4ක් විදිහට. ඒ කියන්නේ සමරසස් එක මුළු 4ට දීලා තියෙනවා. හරිනේ? හරි. ඊට පස්සේ අපිට මේක බලය හොයන්න කියලා කියනවා. හරි මම පැහැදිලි කරන්නම් ගිහිල්ලා අතන්ද. බලා ගන්න. සෙකන්ඩ්ොත් කොහොමද එන්නේ? මම කොටුවක් අඳින්න මෙතන. හරි. එතකොට මෙතන යන්දාම මෙතන දේවල් ඉස්සෙල්ලා මොකක්ද දෙන්නේ? මෙතන දෙනවා. මේ පැත්තේ තියෙන කීයද? Q කියලා. හරිද? මේ පැත්තේ තියෙනවා 2ක් Q කියලා. හරිද? මෙහෙමනේ තියෙන්නේ. මේ මුල්ලේ ආරෝපණ තියලා තියෙන මුල්ලේ හොඳේ. මේක අර කොටුව ඇඳගත්තේ වලට නැත්නම් අඳින්න විදිය. මෙතන තියලා තියෙන මෙතන මුල්ලේ තියලා තියෙනවා ස්ක්වයර්. හරිද? මේ හරියට ස්ක්වයර් ගන්න නෙමෙයි තියෙන්නේ ස්ක්වයර් එකක් කරන්නේ. ඊට පස්සේ ඒක වාගේ එකක්. ඒ ගන්න නෝ හරිද? නෝතස් ඔක වෙන්නේ මේක. හරිද? ඊට පස්සේ මෙතන වෙනවා කිව්වේ Q කියලා එනවා. මෙතන එනවා 2ක් Q කියලා එනවා. ඊපස්සේ මෙතන එනවා 3ක් Q කියලා දෙන මෙතන මුල්ලේ. මට වැරදුණු කියන්න. 3ක් Q කියලා එනවා මෙතන ඍණ Q කියලා එනවා. කොහොමද එන්නේ? හරි. ඔයාලා මේ ඍණ කියලා දැක්කොත් බය වෙන්න එපා ඍණ ආරෝපණයක්. හරිද? එතකොට වෙනස් වෙන්නේ මම අර කිව්ව කතන්දර තමයි වෙන්නේ. බලන්න මම මොකද්ද කිව්වේ? ධන තිබ්බොත් ධන කතන්දර මම කිව්වනේ ධන තිබ්බොත් ඍණ තියෙනවා කියලා හිතන්නකෝ. හැම වෙලේම ධන තිබ්බොත් ධන ඉඳලා ඍණ පැත්තට තමයි ආරෝපණය යන්නේ. හරිද? එතකොට මේ බලය මෙහෙ ධන තිබ්බ දැන් තියෙනවනේ බලපානවනේ. ඍණ පැත්තට නගන මතක තියාගන්න. දැන් ඍණ දැක්කොත් කොහරි තියෙනවා. හරිද? ඍණ කියන්නේ මෙතන ආරෝපණය. හරිද? ආරෝපණයක අගේ ඍණ එහෙම දාන්න යන්න එපා. ආරෝපණය පමණයි. ඒ කියන්නේ අපිට දෙන පැත්ත උදාහරණයකට පැත්ත දිශාව බලා ගන්න විතරයි දාන්නේ. ඒ කියන්නේ මේකේ තියෙන ආරෝපණ දිශාව මෙහෙට ඇදෙනවා කියලා විතරයි බලා ගන්න. නැතු ඒක ඍණ අගයක් නෙමෙයි. අගේ ඍණ නෙමෙයි. දිශාව තියෙන මේ පැත්තේ ඉන්න තමයි ඉන්වර්ස් තියෙන ඉන්න තමයි දාන්නේ විදිහට. හරිද? හරි නේද? තේරෙන්නද කියලා හිතනවා. හරිනේ? හරි. දැන් මේ මුළු හතරට තියලා තියෙනවා. හරිද? ඔය කතන්දරය. හරිද? හරි. පරිස්සම් බලා ගන්න කරදී. Q 2යි Q 3යි Q Q හරිද? දැන් මේකදී ඔයාලට මෙතනදී බලා ගන්න ඉතලා ගාන තේරුම් ගනිද්දී බලා ගන්න මෙහෙම. අපි කොඩිනෝනේ. හරි. මෙතනදී මෙතන මම අතුපරින් දැම්මත් මුළු හතරදී ආරෝපණ හතර තියලා තියෙනවා. දැන් මුළු හතරක තියලා තියෙනවා. ඔයාලා පේනවා මුළු හතරක් තියලා තියෙනවා. හරිද? දැන් මෙතන හොයන්න කියන්නේ අපිට ගාන හොයන්න කියලා තියෙන්නේ මෙන්න මෙතන. මෙන්න මේ පොයින්ට් එකේදී මෙයාට වෙන බලපෑම හොයන්න කියලා කියන්නේ මේ අනිත් බලවලින්. අනිත් ආරෝපණ වලින්. අනිත් ආරෝපණ වලින් මාට එන බලපෑමක් තියෙනවා. දැන් ඔයාලා දන්නවා කෙලින්ම මෙහෙම තියද්දි ඔයාලා දන්නවා සරල රේඛියව තිබ්බොත් ඔයාලා දන්නවා ප්‍රශ්නයක් නැහැ බලපෑම නැහැ. Q Q නේ තියෙන්නේ. මේක අනිත් එක ඉස්සලාම කියන්න ඕනේ වැඩිපුර බලයක් තියෙනවා නම් හොඳට මතක තියාගන්න. දැන් මෙතන දැන් දෙක ඔයාලා 2යි Q කියලා මෙතන Q කියලා තියෙනවා කියලා දන්නකො. දැන් ධන කියලා දන්නකො දෙකම තියෙන ආරෝපණ. ඒක අනිවාර්යෙන් තල්ලු වෙලා යන්නේ වැඩි පැත්ත ඉඳලා අඩු පැත්තට තල්ලු කරනවා. ඔයාලා දන්නවා බර කෙනෙක් තල්ලු කරොත් අර පොඩි කෙනෙක් මැටෙනවනේ ඒ වගේ තමයි. 2යි Q කියන්නේ ලොකු මේකක්නේ. ඒතකොට Q කියන එක වාගයක් තියෙනවා. ඒක අනිවාර්යෙන් මේක තල්ලු වෙද්දි තල්ලු වෙන්නේ පොඩි එකනා තල්ලු වෙලා යනවා. පැහැදිලිනේ? හැම වෙලේම එතකොට මෙතෙන්දී එතකොට මොකද්ද වෙන්නේ? මේක 2යි Q කියන එක මෙහෙට තමයි තල්ලු වෙන්න ඕනේ. එතකොට මෙහි බලය මෙහෙට එන්නේ බලය කියන එක මෙහෙට එන්න ඕනේ. හරිද? එයාලා බලය මෙහෙට එන්නේ. පැහැදිලිද? හරිද? බලය කියන එක මෙහෙට එනවා. එතකොට මම මෙතන බලය කියන එක මෙහෙන් දාන්න. හරිද? මෙතනින් මෙන්න බලය මම මේක මෙහෙන් ඒ බලය මෙහෙට තල්ලු වෙලා යන බලය ඉන්න මෙතනින් මෙහෙම දාන්න. F කියලා දාන්න. ඒක එක බලයක්. F එක කියලා ගන්න. හරිද? ඒ බල තුනක් තියෙනවා. මොකද එකම බලය නෙමෙයිනේ. තුනකින් බලපෙන්න මෙතන මේ පොයින්ට් එක හොයන්න කියන්නේ. මේ A කියන පොයින්ට් එක ගත්තොත් මේ A කියන පොයින්ට් එක හොයන්න කියන්නේ. එතකොට බලපෙන්න මෙතනින් බලයක් එනවා, මෙතනින් බලයක් එනවා, මෙතනින් බලයක් එනවා. අපි සමහරවිට දුර දිලා දෙනවා 4 සෙන්ටිමීටර කියලා. දාලා දෙන්නේ නැහැ 4ක් සෙන්ටිමීටර දෙන්නේ. මේ දුර එතකොට මෙතන දුර R මේ හැම එකම 4යි. හරිද? 4යි මේක 4යි මේකත් 4යි මේකත් 4යි. හරි. හරි. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? මේ තල්ලුවේදී මම මේක F1 කියලා ඒ එක බලයක් තියෙනවා. මෙතනින් බලපෑමක් කෙල්ලනවා එක බලයක්. මෙහෙන් තල්ලු වෙනවනේ මෙහෙට. හරිනේ. හරි. ඊට පස්සේ තව එකක් තියෙනවා. තව දෙකක් තියෙනවා. එකක් මොකක්ද වෙන්නේ? 3ක් Q. ඒක උඩට මොකද මංගෝ වැඩිම හැම වෙලේම 3ක් Q පැත්ත Q. ඒ බලය යන්න ඕනේ උඩහ පැත්තට තල්ලු වෙන්න ඕනේ. හරිද? පැහැදිලිද? ඒක මේ මෙතන වැරදිලා දාලා තියෙනවා මම හිතන්නේ මේ වැඩ එදාල කරද්දි මේක උඩට තල්ලු වෙන්න ඕනේද? වැඩි පැත්තට නැමෙලෙම යන්නේ. මේක උඩට යන්න ඕනේ. F2 කියලා තව බලයක් තියෙනවා.
එතකොට ඒ බලපෑමත් මේකට එනවා. හරිද? හරි. ඊට පස්සේ ඔයාලට පේනවා මේ Q ඍණ Q කතන්දර. ඍණ Q කතන්දරේදී ඔයාලට පේනවා මං කිව්වා ඍණ ධන දැක්කොත් ඍණ පැත්තට යන්නේ. හරිද? ධන දැක්කොත් ඍණ පැත්තට යනවා. දැන් මොකද වෙන්නේ? එතන මේ බලය ඉන්නනේ මෙහෙට. මෙහෙට බලපෑමක් එල්ලෙනවා. මෙහෙට අදිනවා මේක. එතන කියන මෙහෙට යනවා මේක. පැහැදිලිද? මේක අපි ගන්නවා F3 කියලා තව බලයක් ඉදිරිය එනවා. පැහැදිලිද තේරෙනයි එහෙම උනේ කියලා ඍණ පැත්තක් තිබිච්ච ඉඳන් දැන් මේවා ඍණ වුණා නම් මෙහෙම අනිවාර්යයෙන් මතක තියාගන්න. දැන් මෙතන හිතන්න මෙහෙම කියලා කියන්නේ. දැන් මෙතන මෙහෙම තිබ්බද හිතන්න. ඔයාලා මෙතන තිබ්බද? දෙකයි Q කියලා තියෙනවා. මෙතන ඍණ Q කියලා තියෙනවා. මේ බලය ලොකු නා කියලා හරියන්නේ නැහැ. මේ ඍණ පැත්තට හැම වෙලේම හැදෙනවා. ඍණ වුණොත්. එකම ආරෝපණ තිබ්බොත් තමයි බලය ලොකු පැත්තට දෙන්නේ නැහැ. බලය ලොකු පැත්තෙන් තල්ලු වෙන්නේ පොඩි පැත්තට. බලය ආරෝපණ ඍණ වුණොත් එන්නේ මොනවද බලය ලොකුවට දන්නේ නැහැ. ආරෝපණ ඍණ පැත්තට ඇදිලා යන්නේ. හරිනේ. ඒ කන්සෙප්ට් ටික මතක තියාගන්න. ඒව තමයි යන්නේ ඉස්සරහට. හරිනේ. හරි. ඔය හිතුව තේරෙන්නේ නැති කියලා. හරිනේ. හරි. ඊට පස්සේ ඒව මතක තියාගන්න. ඒ කන්සෙප්ට් ටික තමයි මෙතන පාවිච්චි කරන්නේ. හරිද? හරි. මේ මම අදින්න මේ ඔකේ කියලා ගහන්න මේ තියෙනවා. හරි. ඒක ඒ පැත්තට තියෙනවා. හරිද? දැන් ඔයාලට එන බල තුනක් තියෙනවා. එතන මොකද බල තුනක ඒවා හොයන්න. ඔය තුනම හොයන්න ඕනේ ඔයාලා. අන්න එදා මේක අතන්දරේ. හරිද? දැන් බේරෙන්න බෑ. එකක් හොයලා බේරෙන්න බෑ. තුනම හොයන්න වෙනවා. ඒතර අපි වෙන වෙනම තුන හොයන්න ඕනේ. හරිද? දැන් වෙන වෙනම තුන හොයන්න ගමු. අපි ඉස්සෙල්ලාම F එක හොයන්න ගමු. F එක කියන හොයනවා. කොහොමද එන්නේ F එක සමානයි කියලා ගත්තා. හරිද? අපි හොයමු දැන්. අර කතන්දරේම තමයි යන්නේ. F එකේ කතන්දරේ මොකද්ද? F එකේ රයි තියෙන්නේ මොකද්ද? QV 2යි QV. මම වෙනම ඇන්දොත් F එකේ තියෙන්නේ QV 1යි. හරිද? 2යි QV තියෙන්නේ. හරිද? පැත්ත විතරයි මෙහෙ දාන්න කියලා. එතකොට ඔයාලා දන්නවා අර විදිහම තමයි ඉන්නේ. මොකද්ද? K වාරයක් මේ පාඩේ කියන්නේ. Q අර Q නේ තියෙන්නේ. Qමයි තියෙන්නේ. හරිද? Q මින් හැම ආරෝපණයක්ම Q නේ තියෙන්නේ. එතකොට මොකද වෙන්නේ? Q වැඩි කිරීම ආයි 2යි Q. හරිද? බෙදීම මෙතන තියෙන 4 තියෙන්නේ. R වලට 4 තියෙනවා. R වලට 4යි කියන්නේ සෙන්ටිමීටර් 4යි කියන්නේ මොකද්ද? 4 මීටර කරගන්න මේ සෙන්ටිමීටර තියෙන්නේ. එතන මොකද වෙන්නේ? මේක 4 100ෙන් බෙදුවොත් අර විදිහම තමයි 4 වැඩි කිරීම 10 රින ටිකක් කියලා එනවා. උඩට කියන කිලෝ මං කිව්වනේ. 4 බෙදීම 10 වර්ගයක් කියලා එනවා. හරිද? ඒ උඩට ගෙනා 10 රින දෙයක් කියලා. මොකක්ද වෙන්නේ එතන? 4 වැඩි කිරීම ඕන බලාගන්න මේ ලියද්දී 4 වැඩි කිරීම 10 රින දෙකේ සම්පූර්ණකයේ වර්ගයක් වෙනවා. සම්පූර්ණකයේ වර්ගයක්. හරිද? k කිව්ව එකේම දෙකක් කියලා. හරිද? හරි. දැන් මෙතන අගයන්තික ආශය කරන යන් අර විදිහටම f එක ආශය කරද්දි මොකද වෙන්නේ? f එක ගන්නවා කීයද? k වලට තිබි කීයද? 9 වැඩි කිරීම 10 9යි. q කියලා කියන්නේ අපිට දුන්නා 1.6 වැඩි කිරීම. දැන් මෙතන q වල වෙනවා q වර්ගයක් හැදෙනවා. මෙතන ආයෙ මේක හදාගන්න චුට්ට මොකක්ද වෙන්නේ? k q තියෙනවනේ. 2යි q වර්ගයක් කියලා හදන්න පුළුවන්. q වැඩි කරලා මෙතන ටික ආයෙ දෙනවා කීයද? 4 වැඩි කිරීම 10 රින එක තමයි දෙනවා r කියලා දෙනවා. හරි. හරි කොහොමද යන්නේ මෙතන? හදන්න බෑ. හරි. ඊපස්සේ මොකද වෙන්නේ මෙතන? වැඩි කිරීම 2 තියෙනවා. q වර්ගෙනේ තියෙන්නේ. q වර්ගය මොකක්ද වෙන්නේ? 1.6 වැඩි කිරීම 10 රින 19 සම්පූර්ණකේ වර්ගයක් ගන්නවා. හරිද? සම්පූර්ණකේ වර්ගය. හරි. ඒ උඩ ටික හරි. නේ? දෙක වැඩි කිරීම 10 හරි. ඊට පස්සේ අර දෙකේ මොකක්ද වෙන්නේ? මේකේ වර්ගය. 4 වර්ගය වෙනම ගන්නවා. 10 රින දෙකේ වර්ගය වෙනම කරනවා. 4 වර්ගය කීයද ඉන්නේ? 16. වැඩි කිරීම 10 රින දෙකේ වර්ගය 10 රින 4යි. හරිනේ? හරි. ඊට පස්සේ මොකද වෙන්නේ? f එක කියන එක එනවා. දැන් අර විදිහට සුළු කරගමු. මම මේක උඩට අරන් යනවා. 10 රින් 4 උඩට අරන් යනවා. හරිද? 9 වෙදීම 16 තියෙන 8 වැඩි කිරීම 2 කියලා කම මෙතෙන්ට ගෙන්නම්ම. හරි. දෙකට කැපුවා නේද මේක එතන? කැපුවා කීයද දෙන්නේ? මේක 8යි කියලා මෙතනට. ඒකෙම 8යි කියලා කියන්නේ. ඒක කපන්න පුළුවන් ඒවා කපන්න හරිද? 8යි කියලා මෙතන. 9 වෙදීම 8යි ඊට පස්සේ මෙතන ඉන්නේ කීයද? 9 වැඩි කිරීම හරි 10යි ගත්තා ඊට හරිනේ. කැපිලා ගියා හරිනේ. මෙතන තියෙනවා 10 9ක් තියෙනවා. 10 රින් 4 උඩට ගෙනාම මොකක්ද වෙන්නේ? 10 ධන 4ක් විදිහට හැදෙනවා. මෙතන 1.6 වැඩි කරාම මොකක්ද ආවේ? 2.5ක් අයක් කියනවා. හරිද? මෙතන 2.5ක් අයන තියෙනවා මෙතන. 1.6 වර්ගය 1.6 වර්ගය 1.5 මේක ගත්තා හරිද? වර්ග කරලා මෙතන ලියුමේ මෙතන එතනට. ඊට පස්සේ එන්නේ කීයද? 10 රින් 19 වර්ග වුණා 10 රින් 38ක් කියලා හැදෙනවා. 10 රින් 38ක් කියලා හැදෙනවා. ඊට පස්සේ මෙතන මම මේ ටික ආයෙත් සුළු කරගෙන අර ටිකම නේද එන්නේ. කීයද? මෙතන මේ ටික සුළු කරගත්තාම ආයෙ අරකමයි ඉන්නේ. 10 රින් 25මයි ඉන්නේ. 13යි මෙතන 25යි. මෙතන වැඩි කිරීම 10 රින් 25ක් කියලා එනවා. ඊට පස්සේ මෙතන ඉන්නේ 9 බෙදීම 8යි. මෙතන ඉන්නේ කොහොමද? අන්තිමට කියන්නේ 9 බෙදීම 8යි. වැඩි කරන්න ඕනේ 2.56යි.
එකේ උත්තරයක් එයි. අද F එකේ උත්තරේ මම කියන්න වෙනවා තාත්තේ. එන්නේ F එකේ උත්තරේ මොකද? ඒතකොට දැන් ගමු F එකේ උත්තරේ කීයද නේ? බලමු වැඩි කරලා 9 බෙදීම 8. 9 බෙදීම 8 වැඩි කිරීම 2.5 නේ. 2.5 2.8 වැඩි කිරීම 15ක් දෙන්නේ. ඒ උත්තර දාවේ 2.8 වැඩි කිරීම 10 රින 25ක් කියලා එන්න ඕනේ. කියලා මම හදපු විදිහ හරිද? කාටද වෙන උත්තරයක් ආවද? හදපු කෙනෙක් ඉන්න කාටද කියන්න චුට්ටක්. 40ක් ඉන්න මගදී ආපු කට්ටිය ඉන්නවා. අත්ත මංජන් වගේ ඇද තියෙන කට්ටිය. මම වීඩියෝ දාන්න වීඩියෝ රෙකෝඩ් කරනවා හරි. මුලින් ඉඳලා බලන්න. මේ උත්තරේ මේකද? හදපුගේ එහෙම එකක් දෙන්නේ එකට 2.8 වගේ දාගෙන 25ක් හරි. ඒ උත්තරේ තියෙන්නේ තමයි හරි. හරිනේ? මේක උත්තරේ මම මෙහෙම ලියාගත්තා. හරිද? මේ තේරෙන ටික දැන් කියනවා නම් අහන්න. නිකන් ආශා කරගත්තා. හරි නේද? 2.8ට හරි. හරි ඒක හරි. මේ උත්තරේ හරි. හරි. හරි එහෙනම් මෙතන මම මේක ටික ක්ලියර් කරනවා. හරිද? ඊළඟ බලයට යන්න. හරිද? ගාන හදන්නේ තේරුම් ගන්න. හරිනේ. මේ ගාන සුළු කිරීමත් මේකෙන්දිම තේරුම් ගන්න. ඒක මම ටයිමර් එකක් කරන්නේ. හරිද බලන්න. ගාන සුළු කිරීමනේ කරගන්න බැරි. කැල් එක දුන්නට එකපාරට කරගන්න බෑනේ. ඔය ගහගෙන යන කැල් එක ගහන එක විනාඩි 5ක් විතර යනවා. හරිද? හරි. මම ක්ලියර් කරනවා ටික. හරි. මට පොඩ්ඩක් ක්ලියර් කරන්න. දැන් F එක හොයාගත්තා. F එක හොයා තියාගත්තා. දැන් මොකද බල තුනක් තියෙනවනේ. බල තුනම හොයා ගන්න ඕනේ. ඒකයි කේස් වෙනව හොයන්න ඕනේ. කරන්න දෙයක් නැහැ ඒක හැටි. හරිනේ? ඒකයි මේකේ තියෙන එක. හරි. මම දෙවෙනි එක හොයන්න හදනවා. මෙතන මකන්නවා. හරි. මකන්නවා මෙතන. බලන්න ඊළඟ මදි ඊළඟදී මම ගන්න මේ 3යි QE Q. එතන කොහොමද තියෙන්නේ? මෙතන මෙහෙමනේ තියෙන්නේ. උඩරම ගත්තොත් ඔයාලා තේරෙන්නේ නැතුනොත් 3යි Q තියෙනවා මෙතන. ඊට තියෙනවා Q. හරිද? එතන ඔයාලා වෙනවා මෙතනදී මේක අර විදිහම තමයි. පැත්ත විතර වෙනස් උඩට මාරලා විතර තියෙන්නේ. තරලයි කියලා තියෙන්නේ. උඩ පැත්තට යනවා බලේ. මේක බයිස් දෙකන අපිට හොයන්න ඕනේ. F2 කියන එක එනවා. අර විදිහම තමයි. දුර කීයද 4යි. මේ සමදස්සක් කියලා කිව්වනේ. කොටු එක 4යි ඉතින් මෙතනේ දුර 4යි වල දන්නවා. අර විදිහම තමයි. වෙනස තියෙන දැන් K මෙතන තියෙන මොකක්ද දෙන්නේ? වැඩි කිරීම Q වලට මොකක්ද තියෙන්නේ? Q තියෙනවා ආයි අර ගන්න 3යි Q වලින් වැඩි කරන්න ඕනේ. හරිද? හරි බෙදන්න ඕනේ අර විදිහම කීයද දෙන්නේ? 4 වැඩි කිරීම 10 රින කීයද 2යි නේද? 10 රින 2කින් සම්පූර්ණයෙන් වර්ගය. හරිනේ? අර Q වලගේ අර ටික ආශා කර ගන්න තියෙනවා. ඔයාලට පතකද ආශා කරතම අර කතන්දරේ මේ දාවේ. මෙතනදී මොකොත් වෙනසක් වෙන්නේ නැහැ. මේ ටික කීයේ ඉන්නේ කියලා 9 වැඩි කිරීම 10 9යි. අර දෙන Q වර්ගයක් හැදෙනවා. මෙතන 3යි Q වනේ 3යි Q වර්ගයක් හැදෙනවා. 3 කියලා කම්පියුටර් ගත්තා. Q වලට කිරීම ආශා කරන 1.6 අර විදිහම තමයි යන්නේ. 1.6 වැඩි කිරීම Q කියන එක අගේ කීයද අපිට තිබ්බේ 1.6 වැඩි කිරීම 10 රින 19 සම්පූර්ණයේ වර්ගයක් අරගන්න වර්ගයක්. ඒ Q කියන්නේ මෙතන මම දුවත් ආයි Q වැඩි කිරීම 3යි Q කියන්නේ කීයද? 3යි Q වර්ගයක්. හරිද? හරිනේ. ඒක හරි. ඊට පස්සේ මෙතන යට එකෙත් වෙනවා අර විදිහම වෙනවා කලින් එකේ වගේම 4 වැඩ වර්ගය කීයද ගන්නෙ 16යි කියලා එනවා 16යි කියලා එනවා ඊට පස්සේ වැඩි කිරීම මෙතන 10 රින දෙකේ වර්ගය දැන් වැඩි කරපුවාම එන්නේ මෙතනින් වැඩි කරපුවාම කියන රින 4ක් කියලා එන්නේ අර විදිහට සුළු කරන්න තියෙන්නේ මොකුත් නැහැ වෙනසක් නැහැ මොකක්ද දෙන්නේ මේ ටික මේ උඩට යනවා කිලින් වෙන්නේ මෙතන 9 වැඩි කිරීම 3 ඉලක්කම ඉස්සරහින් එහා ලියනවා වැඩි කිරීම මෙතන 1.6 කීයද වර්ග ගත්තා 2.56යි අපි කලින් හදුවනේ ගන්න ඉතින් ආයෙත් හිතන්න ඕනේ 2.56 ගන්න වර්ග වෙනවනේ හරිද ඊට පස්සේ මෙතන බෙදීම 16ක් තියෙනකට වැඩි කිරීම ඔයාලා දන්න මේ සෙට් එක විදිහින් කලිනුත් අපි හදුවනේ නේ 10 රින 4යි මෙතනින් 10 රින 38ක් හැදෙනවා මේ 10 රින 38ක් හැදෙනවා මෙතෙන්දී 10 රින 10 9ක් තියෙනවා ටික එකතු කරලා 10 රින 25ක් කියලා එනවා මතකයි ඔයාලට කතන්දරේ සෙට් එක එකතු කරලා හරි කලින් එක කරපු එකේ තියෙනවා හරි 10 රින 25ක් කියලා හැදෙනවා ආයෙත් හදන්න ඕනේ නැති හින්දා ඊට පස්සේ මෙන්න මේක එකතු කරගත්තාම කීයද එන්නේ එන 9 වැඩි කරන්න ඕනි වැඩි කරන්න ඕනි 3ෙන් ආයෙත් 2.5න් වැඩි කරන්න ඕනි ඊට පස්සේ බෙදන්න ඕනි 16 එන්නේ 4.3යි දෙකක් දෙන්නේ දකින්න ඔය මගදී අප කට්ටිය චුරා වීඩියෝ බලන්න ඕනේ හරිද කරා ටිකක් අපි 4.3යි දෙකනේ 4.3යි දෙක වැඩි කිරීම
10 ඍණ 25ක් කියලා දෙන්නේ. නිව්ටන්. හරිද? එහෙම දාවේ. ඔව් 4.3 කියමු 10 ඍණ 3 කියන හරිය 10 25ක් කියන හරිද? හරි. පැහැදිලි? හදන්න දැන් ගෙදර හදන්න නැත්නම් බැරි වෙනවා හරි. ඔව් හරි. 4.2 හරි. ඊට පස්සේ දැන් හරිද? ඒකත් හරි F2 මම ලියනවා මෙතනින්. මෙතනින් පාඩේ ලියන්න. ත්‍රැෂෝ 3.2 වැඩි කිරීම 10 ඍණ 25ක් කියලා එනවනේ. නිව්ටන් හරි. ඊට පස්සේ දැන් ඒක හරි. දැන් ඊළඟ කතන්දරේ තමයි වැදගත් එක හරිනේ. F3 බලය හරිද? මේක වල බල මාරුවට කමන්නේ වල මේ F1ම කියලා මම දාගත්ත දේම දාන්න ඕනේ නැහැ. හරිද? මෙතන වල මේක F1 වල F1 වල ගන්න බල කොහම හරි බලවල අදාළ අගයන් හොයාගන්න. මේක F1ද 3ද මේක අදාළ නැහැ මොකද උනේ කියලා මේිට වරුණාට කොහම හරි මේ අගයන් ටික හොයාගන්න හරි. හරි බලවල අගේ හරි. ඊට පස්සේ මෙතනදී මම ක්ලියර් කරනවා. මේකෙන් ගන්නේ හොඳ අරගෙන උන කට්ට වෙනකොට ආයෙ දින්නනවනේ. ගාන කරන්න බෑ අතේකට යනවා නේද? හරි ඊට පස්සේ මෙතනදී දැන් මෙතන වල වෙන මෙන්න මේ බලය හොයාගන්න F3 බලය. එතන හොයාගන්නදී උඩ තියරියක් පාවිච්චි කරගන්න තියෙනවා. හරිද? ඉතින් වල වෙන මේක හරහට ඇන්ගල් ලානේ යන්නේ. එතකොට මෙයාලා වෙන මේ හතරේ කතන්දරයක් නෙමෙයි තියෙන්නේ දැන්. ඇන්ගල් වලනේ මෙතන වල පයිතගොරස් සමතල ත්‍රිකෝණය යන්නේ. පයිතගොරස් ප්‍රමේය අනුවනේ. පයිතගොරස් ප්‍රමේය දාතය කියන්නේ මොකද්ද? හතරේ වර්ගය. අදන්න හරනේ වර්ගනේ හතරේ වර්ගය. ධන හතරේ වර්ගය. මේක අපි x කියලා ගත්තොත් x කියලා ගත්තොත් x වර්ගය හරිද? ඒක හතර වර්ගය කියද්දි 16යි. 16යි මෙතන 16යි 16 කියද්දි 32 x වර්ගය කියන්නේ. x වර්ගය කියන්නේ 32යි. එතන x කියන්නේ වර්ගමූල 32යි. හරිද? වර්ගමූල 32යි කියන්නේ වල යනකොට වර්ගමූල ඇතුළේ යනකොට කොහොමද? 16 වැඩි කිරීම 2 කියලා. හරිද? මොකද 16 කියනකොට ඉල්ල ගන්න පුළුවන් 4ක් කියලා 4යි නැත්නම් දෙන මූල 2 කියලා දෙන්නේ. තේරෙනවද කියලා කියන්නම් කියන්නේ මේ කරපු විදිය. මේකම 16 කියන එක වල යනකොට වර්ගමූල 16 කියලා මෙහෙම ලියන්න පුළුවන් වෙනම. හරිද? වර්ගමූල 2 ලියන්න පුළුවන් මෙහෙම වෙනම. ඔයාලා දන්න වර්ගමූල 16 අගේ කීයද 4යි. 4 මූල 2 කියලා ගන්න පුළුවන්. ඕන 4 දෙකෙන් වැඩි කරලා ගන්න උත්තරේ මේ එන්නේ කීයද කියලා. දැන් 4යි මූල 2 කියලා ලියන්න ලේසිය සූ කිරීම වලට. එතන මේ දුර එන්නේ කීයද? 4යි මූල 2ක් කියලා මේ දුර එනවා. මේ දුර දැන් ඉන්නේ 4යි මූල 2ක්. පැහැදිලිද? ඕනනම් වැඩි කරලා ගන්න පුළුවන් දශම ගණනක් විදියට. මම දැන් 4යි මූල 2ක් කියලා ලිව්වා. එහෙමයි දැල්ලා තියෙන්නේ. හරිද? මෙතන වර්ගමූල 32ම ගන්නකො දැන්ට. හරිද? 4යි මූල 2 ඕනේ නැහැ. වර්ගමූල 32 ගන්න මොකද යට වර්ග වෙනවනේ දුර. ඒ හින්දා ඒක 4 වර්ගමූල 32 කියලා ගන්න. ආයි මේව ගන්න ඕනේ. වර්ගමූල 32 කියලා ගන්න. කීයද වර්ගමූල 32? r වලගේ කීයද? x වලගේ දැන් මෙතන x නේ ගත්තේ මෙතන. ඒ r වලගේ වර්ගමූල 32ක් කියලා හදන්න. වර්ගමූල 32 කියලා ගන්න මෙතන එහෙම ඕනේ. මෙතන වර්ග වෙන හින්දා ආයි වැඩි වෙලා දාන්න ගන්න ඕනේ. වර්ගමූල 32 කියලා ගන්න. හරි. පැහැදිලි හරි. දැන් ඒක හදාගත්ත දේවල් තියෙනවා ඒක හදා ගන්න. හරිද? එතනින් ඉස්සෙල්ලා දුර හදා ගන්නවා. පේනවද? එක දෙයක් නෙමෙයි කරන්න ඕනේ. ගොඩක් ඒවා කරන්න ඕනේ. ගානේ ගොඩක් තියෙදි පාවිච්චි දැනගෙන ඉන්න ඕනේ. හරි. හරි. ඊට පස්සේ දැන් මේකේ F3 කියන එක හොයාගමු අපි. ලේසි ඊට පස්සේ ලේසි කරගන්න F3 කියන එක මොකක්ද දෙන්නේ දැන්? අර විදිහම තමයි k වාරයක්. දැන් මොකක්ද දෙන්නේ q. මෙතන ඍණ දෙහෙම දාන්න යන්න එපා. එකම අගයේ තියෙන්නේ q. ආරෝපණ විතර පැත්ත විතර අඳුර ගන්න දාගත්තේ. q කියන එක දාගත්තා. ඊට පස්සේ q වෙන්නේ q මයි තියෙන්නේ. මොකද මේ q තියෙනවා මෙතන ඩොට් එකේ. එතනක් තියෙන්නේ q. එතකොට මොකද දෙන්නේ q මයි එන්නේ. ඊට q වැඩි කිරීම q වෙනවා. හරිද? k වාරයක් q වැඩි කිරීම මෙතන q වර්ගය මෙතන යට එනවා කීයද? r කියලා මූල r වර්ගයක් එනවා. හරිද? ඒක මොකද දෙන්නේ? k q කියන්නේ q වර්ගයක් හැදෙනවා. යට එකේ r වර්ගයක් හැදෙනවා. හරිද? දැන් ඔකට ආශා කරගන්න තියෙන්නේ. හරිද? හරි. අහන්න. ඍණ q දාන්න එපා. ඍණ q දැම්මොත් එimhe ඔයාලට ගාන ඍණ ගණන් එනවනේ. ඒක තේරුණා නැද්ද? හරි. ඒක තමයි කියන්නේ ආරෝපණය. මම ඉතලා බලා ගන්න මෙතන ඔයාලා මෙහෙම තියෙනවනේ මෙහෙම. මෙතන තිබ්බ මෙතන තිබ්බ ගන්න හරි. මේ රැන්ද කියලා හිතන්නකො. මෙතන තියෙනවා ඍණ q. මෙතන තියෙනවා q හරි කොහොමද තියෙන්නේ? එතන මේ දුර හිතනවා 4ක් කියලා තිබ්බ කියලා හිතනවා දැන් මෙතන. එතන ඔයාලා මේක මේ දිශාව දාන්න ඉතින් ඔයාලා දන්න ධන ඉඳලා ඍණ දිශාවට ආරෝපණය හැදෙන්නේ. මේ ආකර්ෂණය තියෙන්නේ. බලය තියෙන්නේ F පැත්ත. පැත්ත දාන්න තමයි මේ ඍණ q කතන්දරේ ආවේ. හරිද? ඍණ කතන්දරේ ඍණ දාන්න එපා. ඒ පැත්ත මේකේ බලය හැදෙන්නේ මේ පැත්තේ කතන්දරේ තමයි මේ ඍණත් එක තියෙන්නේ. ඔයාලා දන්නවා ඍණ හැම වෙලේම ධන ඒවා ඍණ පැත්තට හැදෙන්නේ.
මොකද උදාහරණයක් තියෙනවා කියන්න බෑ මෙතන. හරිද? අප්පා ලොකුයිද පොඩිද කියලා බලන්න විතරද. ඔව්. ධනරින කතන්දරය ආවත් ලොකුයිද පොඩිද කතන්දරය බලන්න එපා. ධනරින ආවොත් අනිවාර්යෙන් කෙලින්ම ඇදෙන්නේ රින පැත්තට. ඒක ලොකුයිද පොඩිද කියලා දාලා නැහැ. එයා ලොකු වුණත් පොඩි වුණත් එයාගේ බලය හැම වෙලේම ඇදෙන්න ගන්නේ රින පැත්තට. එකම අගයන් ආව රින හරි ධන හරි ආවොත් හරිද? එතකොට තමයි ලොකු වගේ ඉඳලා තල්ලු කරන්නේ පොඩි පැත්තට. දෙක තිබ්බනම් කියු කියලා. එතන තල්ලු කරන ලොකු පැත්තට. හරි නේද? ධන හරි රින හරි ආවොත්. හැබැයි ධන රින මාරලා ආවොත් උදාහරණ කෙනෙක් කියන්න බෑ. ඔක ගැහණු පැත්තට ආකර්ෂණ පිරිමි කියලා කියන්නේ අර ඒ වගේ තමයි. හැමදේම රින පැත්තට කිව්වොත් ගැහණු කියලා දාගත්තොත් අපි දරන නම් අපි ආකර්ෂණය ගැහණු පැත්තට කියන්නේ කෙල්ල පැත්තට ආකර්ෂණය කියලා තමයි හිතාගන්නේ. හරි ඒ ඉස්සරද. හරි හරි මේ සාම තියරියන්නේ එහෙමනේ අර බල්ලෝ උනත් එහෙම යන්නේ කෙනා මගේ යාළුවෙක් කෙනා බල්ලෝ එහෙම පස්සේ යන්නේ. ඔය මේව කාලේ නේ. හරි හරි. ඒ වගේ තමයි ඉතින් හරි. මේ උදාහරණ දෙනවා කියන්නේ හරි. ඊට පස්සේ හරි නේද? ඒ වගේ හිතා ගන්න හරි. තේරුම් ගන්න හරි. ඒ හැදෙලා තියෙන තත්ත්ව ලෝකෙ හැදෙලා තියෙන දැන් අපිත් හැදලා තියෙන ඒවා තමයි. පිරිමි මේ ඥාන කට්ටිය පස්සේ යන තමයි හරි. යන්න එපා උනට හරි. මෙතන R කියලා ගන්න. මෙතන K වල අපි දෙනවා 9 වැඩි කිරීම 10. මෙතන Q වර්ගයක් කියලා දෙනවා. මම කිව්වා Q වර්ගයක් කියලා දෙනවා. Q වර්ගයක් කියලා යන කෙලින්ම හරි. එතන Q ඒතර එන මොකද K වලට එන්නේ 9 වැඩි කිරීම 10. 9ක් හරිද? ඊට පස්සේ මෙතන මුකුත් නැහැ නේද? තියෙනවා හරිද? දරින්න කතන්දර දාන්න එපා. වැඩි කිරීම දැන් Q වල දෙනවා කියලා. 1.6 වැඩි කිරීම 10 ඍණ 19 සම්පූර්ණ එකේ වර්ගය. හරිද? හරි. බෙදීම R වර්ගය කියලා කියන්නේ මොකද්ද? මෙතන R වලට දැන් තියෙන කීයද? මූල 3. හරිද? මූල 2. අන්න දැන් මෙතන මීටර සෙන්ටිමීටර තියෙනවා. මොකද එන්නේ වර්ගමූල 3 වලට මූල 32 වැඩි කරන්න ඕනේ. 10 ඍණ 2. බෙදනවනේ 100න්. ඒකම 10 ඍණ 32 වැඩි කරන්න. හරිද? වර්ගමූල 32 වැඩි කරන්න 10 ඍණ 2කින් හරිද? එතෙන් මේකේ සම්පූර්ණ එකේ වර්ගයක්. හරිද? හරි. ඊට පස්සේ මොකක්ද වෙන්නේ දැන්? ඊට පස්සේ මේක හුරු කරගෙන යන්න. හරිද? අරක වගේම තමයි මෙතන නම් වෙන්නේ වෙනසක් වෙන්නේ නැහැ මෙතන. බලන්න වර්ගමූල 32 වර්ගය කියන්නේ වර්ගමූල වැඩි කිරීම වර්ගමූල 32 වර්ගය වල දන්නවා මම කරා අතන්දී මේකේ වර්ගමූල ගත්ත මොකද? කෙලිම ඇතුළේ තියෙන උත්තර 32යි කියලා එනවා. හරිද? එතන 32යි කියලා හුලේනවා. යටපදේ තියෙනවා 32යි කියලා හදනවා. එතන 10 ඍණ 2 4 ගත්තොත් වර්ගය 10 ඍණ 4ක් කියලා එනවා. පැහැදිලි? හරි. අන්න මේ 32 වර්ගමූල 32 වර්ගය ගත්තාම මේ වෙනම ගන්න වැඩි කිරීමක් කියලා දන්නවා. මෙතන AB කියලා තිබ්බොත් හරිද? මේක වර්ගය කියලා තිබ්බොත් ඒ වර්ගය කියලා තියෙනවා මෙතන B වර්ගය කියලා තියෙනවා. හරිද? හරි. කවුරුහරි කිව්වද නැහැ? හරි. ඊට පස්සේ මෙතන මේ වගේ තමයි මෙතන වර්ගමූල 32 වර්ගය වෙනම ගන්න ඕනි. හරිද? ඊට පස්සේ මෙතන 10 දෙකේ වර්ගය වෙනම ගන්න. ඒක තමයි මෙතන වෙනම අරන් හදුවේ. හරි මම. ඒක මතක තියාගන්න. හරි. ඊට පස්සේ දැන් එතන හරි ටික හරිනේ. ඊට පස්සේ උඩ ටික මොකද්ද? අර ටිකම තමයි එන්නේ. මෙතන කිව්ද 19 වැඩි කිරීම අර ලේසි අර කලින් ටිකම තමයි එකපාර හදාගත්තා මේක එන උත්තර 10යි 9යි පැචමයි කියන්නේ 2.56 වැඩි කිරීම කලින් අපි හදුවනේ මේක 2.56 වැඩි කිරීම ඒ කියන්නේ 10 ඍණ 38 මේක වර්ගය යන්නේ 10 ඍණ 38 කියලා හරිද මම උඩ චුට්ටක් මකන්න මේකට වර්ගය දෙනවා ඊපස්සේ කොහොමද බලාගන්න f සම කියන්නේ මොකද අවුලක් තියෙනවා කියන්නේ 0.72 උත්තරේ දාන්න උත්තරේ මම හදන්න ඉන්නකොට ඉන්න හදන්න මම හදුවේ නෑ තාම එතන මෙතන ඉන්නේ කීයද 9 නේ තියෙන අර ටික ඒ එකතු වෙනවා මෙතන 10 9යි 10 38යි මෙතන 10 4යි උතුරන් කී දෙන්නේ ඒ සෙට් එකම කැපිටල් කියලා කියන්නේ අපි කලින් හදුවනේ ගානේ 10 ඍණ 25ක් කියලා එනවා ඒ ටික තුනක් ගත්තා පස්සේ බල්ටි මාරු වෙලා ඒ ටික හරි මම ඒක එහෙම ගත්තා මෙතන එනවා කීයද 9 වැඩි කිරීම 2.5යි 6 ඒවා වේකින් කරන්න වල වෙන ක්‍රම තියෙනවා නම් කරන්න සුළු කරගන්න මම මේවට මේ පරි කට්ටියින් හින්දා මේ පොඩ හදලා පෙන්නන්නේ පුළුවන් කට්ටිය ලේසියෙන් හදන්න පුළුවන් හදන්න 32 කියලා එනවා ඊට පස්සේ කීයද උත්තරේ 32 කියලා එන උත්තරේ මොකක්ද ඉන්නේ 9 වැඩි කිරීම 2.5යි 6 මම කරන්නේ 9 වැඩි කිරීම 2.5යි 6 බෙදීම 32 අතේෂම අත බින්දස මත දෙගන්නේ වඩුත්‍රාවනේ හිතලා ඉන්නේ කීයද මේකේ ඔව් පළවෙනි කරද්දී මේ පළවෙනි කරද්දී බලන්න දන්නද කියන්නේ ලේසින් හදන්න බලන්න කියන්නේ ඒ ටික පළවෙනි හදන්න බලන්න ඔය පයෙන් කම්ම හොඳම
අයින් මේකේ ඔක්කොම කරන්නේ නැහැ ප්‍රශ්න කියන්නට මම ඕක පළවෙනි ප්‍රශ්නේ බං ඕකේ ප්‍රශ්න පාව ලියන්න ඊයපන් දැන් ඊට වෙලාවට බං මටද කිව්වේ හරි 1:45 12:45 1:45 මේ මට කතානේ මටද කිව්වේ නැත්තම් වෙන කාටද කිව්වේ මන් දන්නේ මන් මොකද්ද වෙන්නේ කියලා. වෙන කතාව නේද මන් දන්නේ මට එහෙම කියන්නේ නැහැ. එහෙම කරන්න ක්‍රමයක් තියෙනවා නම් කියන්නේ. එහෙම නෙමෙයි ඉතින් මම හිතුවේ මම දන්න තියෙනවා තියෙනවද දන්නේ නැහැ කියලා. එයා මට දෙන්නේ කිව්වේ නෑ හරි. මම උඩ ගියා මොකක්ද උනේ කියලා. වෙන ක්‍රමයක් තියෙනවා නම් කියන්නේ හරි හරි. ලේසි ක්‍රමයක් තියෙනවා නම් කියන්නේ හරි හරි. දැන් ඇත්තට තියෙනවද දන්නේ නැහැ නේද මම ඔක්කොම දන්නේ නැහැ නේද මම කියන්නේ. අර සිරා ඇත්තට මේ කතාව එහෙකට ගැලපුණා මෙතෙන්ට නේ. හරි හරි මේක කරගන්න පාරේ දැන් මෙතන දැන් මටත් තියෙන එකද. හරි මෙතනදී කන්ෆියුස් කියන්නේ මම බල මේක උඩින් හදන්නේ ක්‍රමයක් තියෙනවා බලේ. දැන් හරි හදන්න පුළුවන් හදන්න මම විදියට ලේසි විදියට මාත්‍යා කරන්නේ. අම්බෝ හරිද F3 එකේ දැන් උත්තර කියලා 0.4 ඔන්න ඔයා නේද ඔන්න පටල ගන්න එපා. දැන් ඇත්තටම නෑ කමන්නේ කියන්නේ මවුලන්නේ 0.7 7.2 වැඩි කිරීම 10 මට මුත් කියන්න තිබුණේ මම හිතේ මම නැත්තම් මියුට් කරන්න 1:45 ඉවර කරන්න කියලා කියන්නේ 12:45 ඉවර කරන්න ඕන නෑ නෑ කතාවේ ඒක තමයි ඔක්කොම ගැලපුණානේ හරි 7.2 වැඩි කිරීම හරි මෙතන කී දෙන්නේ 10 රින් 25 කියනවනේ හරිද 10 රින් 25 කියනවා හරිද මේ නිව්ටන් ඔක්කොම හරි මේ බලතුන අපි හොයාගත්තා හරි මෙතනදී මේක මකනවා දැන් හරිද අපි බලතුන හොයාගත්තා ඒක හොයාගන්න ආයි try කරලා ආයි වීඩියෝ චුට්ටක් හරි බලන්න හදනදී හරිද මේවා මම මේ කියා දුන්නේදී මොනවාට සුළු කිරීම බැරි හින්දා නැත්තම් මැග්නීසියම් පාර්ට් නෙමෙයි මේවා හොඳ සුළු කිරීම පාර්ට් මැග්නීසියම් නෙමෙයි මේ කරේ හරි ඊට පස්සේ අපි F1 හොයාගත්තා F2 හොයාගත්තා ඔයාලට පුළුවන් ඕන තව ඉතින් මෙන්න මේක දැන් 0.7 කියලා තියෙන්නේ 0.7 වැඩි කිරීම 10 රින් 25 ගෙන හදාන්න පුළුවන් දැන්ට හදන්න බෑ චුට්ටක් තියෙනවා නේ මම හදන්න පස්සේ මොකක් හරි බලමු මේක හරි හරි දැන් ඔයාලට පේනවා දැන් බල තුනක් තියෙනවා හරිද අපිට කියන සම්පූර්ණ බලය එන්නේ හරිද එතන බලා ගන්න මෙතන බල තුනක් තියෙනවා මෙතන මේ Q එක කියන බලයට මෙතන ගත්තොත් මම දැන් රෝ ඊතලේ අඳින්න මෙතන එක බලයක් මෙහෙට මෙහෙට එකක් තියෙනවා හරිද බලය ඊට පස්සේ එකක් තියෙනවා මෙතන පාරකින් ගත්තොත් එක බලයක් තියෙනවා උඩහට රෝ එන්නේ එක බලයක් තියෙනවා උඩහට හරිද එකක් තියෙන ඊට පස්සේ අනිත් බලය කොට තියෙන්නේ දැන් පාටක් ගත්තොත් කොළ පාට ගත්තොත් මේක තියෙනවා මේක මෙහෙට තියෙනවා හරිද පැහැදිලිද ඔයාලට හරි ඔය බල තුන තුන් පැත්තකට තියෙන හරිද අපි දැන් මේක හොයා ගන්න ඕනි කොහෙද ඇත්තටම තියෙන්නේ කියලා. ඒ කියන්නේ ඔයාලා හිතන්න මේ මම පැහැදිලි කරනවා හොඳ. එතන කිව්ද F1 F1 නේ මේක තියෙන්නේ. මෙහෙට තියෙන F1. ඊපස්සේ මෙතන තියෙන F2. හරිද? මේ පැත්තට තියෙන කීයද F3 ගත්ත අපි නේ F3 තියෙන හරිද? ඔයාලා මෙහෙම හිතන්නකෝ. දැන් ඔයාලා තුන් පැත්තකින් තුන් දෙනෙක් අදිනවලු හිතන්නකෝ. තුන් පැත්තකින් මෙතන ඉන්න කෙනෙක් එයා අදිනවා 10ක විතර බලයකින් නිව්ටන්. මේ පැත්ත අදිනවා 20ක විතර බලයකින්. හරිද? මේ අදිනවා 100කින්. මේ අදිනවා හිතන්න 50ක වගේකින් අදිනවා කියලා. ඒතර ඔයාලා පේනවද මේ බල තුන ඇද්දාම පස්සේ ඔයාලා පේන කොයි පැත්තටද ඇදිලා යන්නේ? මේක මේ පැත්තට ඇදිලා යනවා පේනවද ඔයාලට? මෙහෙට පැත්තට ඇදිලා යනවා වගේ පේනවනේ. ඒ කියන්නේ වැඩිපුර බලය පැත්තට ඇදිලා යනවා. හැබැයි මේ තුනම එකතු වෙලා කොහරි ඇන්ගල් එකක් එක්ක ඇදිලා යනවා මෙහෙට. අපිට කියන්න බෑ කොහෙටද කියලා හරියටම. පැත්ත කියන එක අපිට හොයන්න බෑ හොයන්න ඕනේ. මෙහෙට කොහෙට හරි මෙහෙම ඇදිලා යනවා මේ පැත්ත. මේ පැත්තට ඇන්ගල් එක ඇදිලා යනවා නැති කොහෙද හරිනේ. සාරල උදාහරණයක් කිව්වේ. පැත්තට මේක මේ පැත්තේ වැඩිපුර වුණා කියන 100 වගේ වුණා නම් මේ පැත්තට පොඩ්ඩක් ඇදිලා යනවා කියන්නේ මේ පැත්තට වගේ එන්න ඇදිලා යනවා නැති හරිද? මේ ටිකත් එක්ක ඇදිද්දි. වැඩිපුර කිනාට ඇදිලා නැහැ. හැබැයි මේ අඩු වෙලා ඇදිලා යන්නේ. ඇන්ගල් වලින් තියෙන ඇන්ගල් තියෙන ඒ ඇන්ගල් අදාළ ඇන්ගල් වලින් අඩු වෙනවා ගන්න. අඩු වෙලා මේක 100ම දෙන්නේ නැහැ. මේ අඩු වෙලා මොකක් හරි කෝණ වලින් ටිකක් අපි හිතන්න 60ක් 50ක වගේ මේක ඇදෙනවා ඇති. වැඩිපුර ඇදෙනවා. ඒ වගේ මේකෙත් ඇදෙන බලයක් නේ තියෙන්නේ. බලන්නේ තියෙන්නේ ඔක්කොම. මේ බල තුනම තිබ්බ ගමන් කොට හරි විසිලා යනවා ඇති පැත්තකට. ඒ යන පැත්ත බලන්න ඕනේ. ඇදලා යන්නේ මේ F1 පැත්තටවත් F2 පැත්තටවත් F1 පැත්තටවත් නෙමෙයි. මේ කෝණත් එක්ක ඇදලා කොහේ හරි පැත්තට ඇදලා යනවා. ඒක අපි හොයන්න ඕනේ. ඒකට දාන්න ඕනේ බල ත්‍රිකෝණ ප්‍රමේය දාන්න. හරිද? බල ත්‍රිකෝණ ප්‍රමේය දාන්න කියන්නේ මෙහෙම. හරිද? ඔයාලා දන්නවට කරේ වෙක්ටර්ස් වලින් මේ තුනම ඇදලා එක පැත්තකට ඇදලා හදා ගන්න ඕනේ. හරිද? ඒක කරන්නේ මෙහෙම කරන්න. හරිද? එහෙම කරන්නේ නැතුව දැන් මේක අපි බල ත්‍රිකෝණ ප්‍රමේය නැතුව මම මේ මෙහෙම ක්‍රමයක කරන්න. හරිද? ඒ කියන්නේ මේක තමයි පාවිච්චි කරන්නේ. හරිද? මෙතන දිගට ඇන්දොත් එන්නේ මේ කෝණයක් හදන මේක. මේ ගන්න තීර කියලා කෝණයක් අපිට හදාන්න පුළුවන්. හරිද? පැහැදිලිද? ඊට මේ ගන්න මෙහෙම ගත්තොත් මේක වෙන කෝණයක් හදනවා. ඒක තියනවා මහත් කෝණයක් තියෙනවා. හරිද? හරි. දැන් ඔයාලා දන්නවා බල සමතුලිතතාවය මේ ගන්න. හරිද? මේක තමයි දැන් ඔයාලා මෙතන තියෙන අතර ගන්න දැන් මැග්නීසියම් නේ මෙතන බල සමතුලිතතාවය. බල තුනක් කොහෙද යන්නේ කියලා හොයා ගන්නද? මම මේක තමයි කිව්වේ මැග්නීසියම් වල තියෙන්නේ බල සමතුලිතතාව කරන තමයි බලන්නේ ඊට මෙට තුනේ වෙන්නේ.
ඒකද. ඒතකොට මම මේක හොයන්න ඕනේ අපි. බලා ගන්න මොකද්ද? දැන් ඔයාලා දන්න මේ y අපිට මේ බල තුන අපි ක්‍රමයක් හොයාගෙන තියෙන මෙතන මෙහෙම කරද්දී y x අක්ෂය මේක x අක්ෂයනේ. හරිද? මේක y අක්ෂයයි. හරිද? එතකොට මේ x අක්ෂය පැත්තට තියෙන ටික වෙනම අපි හොයා ගන්නවා. y අක්ෂය තියෙන පැත්ත වෙනම හොයා ගන්නවා. ඒකට පයිතග්‍රස් ප්‍රමේය දාලා මේ කොහේ හරි පැත්තක් කියලා හොයා ගන්නවා. හරිද? හරි බලා ගන්න හදන විදිහට එතකොට. ඒතර අපි මේකද කරන්නේ මොකද්ද? අපි මේ x අක්ෂය දිගේ කෙලින් තියෙනව ගන්නවා. අපි මෙහෙම ලියනවා x අක්ෂයට ඇත්තට කියලාම ලියනවා. ඒ කැලක් ගන්න. හරිද? විශේෂ වලට කරා අපි කලින් මේ GSM එකේ කරා. හරිද? බේසික් වලට ගද්දි මේ පැත්ත ටිකක් කලින්. ඒතර මේ පැත්තේ බල ටික විතර ගන්න උඩ පැත්තේ බල ගන්න නැහැ මොකද? හරිද? හරි. එතකොට ගණිතය අපිට පේන මේ බලය දැන් අපි මේ පැත්තට ගන්නේ මම මේ පැත්තට ඉතලේ දැම්මේ. එන්න මේ පැත්තේ තියෙන බලය ඉතලම ගන්නවා. ඊට පස්සේ මේ පැත්තට තියෙන බලය ගණිතේ මොකක්ද වෙන්නේ? මේ පැත්තට තියෙන මේ F3 කියන එක තියෙන. හැබැයි ඒක තියෙන ඇන්ගල් වල අපට පේනවද? ඇන්ගල් වෙලා තියෙන්නේ. හැබැයි මේ බලය අපිට මෙහෙට විභේදනය කරගන්න පුළුවන් මේ පැත්ත. එහෙනම් උඩට හරවන්න පුළුවන්. හරවලා ගණිත අපි ලියන්නේ මොකද්ද? මේ බලය ලියන මේ පැත්තට ලියද්දී ඔයාලා දන්නවා බේසික් කරන කට්ටිය ඉන්නවනේ. මේ පැත්තට ලියනකොට අපි ලියන මොකද්ද? මේක F3යි මේක හැම වෙලේම තමයි කෝණෙත් එක්කනේ හැදෙන්නේ. මේක F3යි cos θ කියලා ගන්නවා කෝණෙත් අගේ එක්ක. දැන් cos θ තිබ්බනම් F3යි cos θ කියලා ගන්නවා. දැන් කෝණේ දන්නේ නැහැ අපි cos θ කියලා ගන්නවා. තේරෙනවද කියන්නේ මේක ගත්තයි කියලා. හරිද? F3යි cos θ ගන්න. එතන මොකද්ද නේ F3යි cos θ කියලා තියෙනවා. බලෙත් එක්ක කෝණේ ගන්න වෙනවා. මොකද ඇන්ගල් එකක් නේ තියෙන්නේ. අපිට කෙලින් කරගන්න එපා ඒක. කෙලින් කරගන්න කෝණෙත් එක්ක ඔයාලා හදා ගන්න ඕනේ. එතන එන්නේ මොකද්ද? F3යි cos θ කියලා අපි ලියා ගන්නවා. හැම වෙලේම කෝණෙත් එක්ක ඔයාලා මෙතනින් ගත්තා කියලා මෙන්න මෙතනින් කෝණේ ආවා කියලා හිතන්නකෝ. θ කියලා. එතකොට ඔයාලා ලියන්නේ මොකද්ද? මේ කෝණේ අයින් කරලා මෙතන එන්නේ. කෝණේ හැම වෙලේම කෝණ හැදෙන පැත්ත තමයි cos කියලා ගන්නෙ. මේක එන්නේ මොකද්ද? cos එක අයින් කරලා sin θ කියලා එනවා. හරිද? ඒක මතක තියාගන්න. කෝණේ නැතුව ගත්තොත් මේක ගන්නවා නම් sin θ කියලා ගන්න ඕනේ. දැන් කෝණෙත් එක්ක නත් නෙමෙයි කෝණෙත් එක්ක ගන්න මෙතන. මෙතන θ කියලා එනවා. හරිද? ඒ කෝණේ ගන්න කෝණේ හොයාගත්තොත් ඒ cos θ කියලා ගන්න. එහා පැත්තේ කෝණේ දන්නවා එහා පැත්තේ කෝණෙත් එක්ක ගන්න. හරිද? sin θ කියලා. දැන් cos θ නේ ගත්තම cos θ ම ගන්න. මේක මේ පැත්තට බල දුරන ගත්තා F3 cos θ කියලා. හරිද? දැන් මේක තියෙන අනිත් පැත්තට දිනනවා. මේ බලේ මේ පැත්තට බෙදාගත්ත ඉතින් මේක තියෙන අනිත් පැත්ත මේ පැත්ත. එහෙනම් සමානයි කියලා දාලා ඒක එහා පැත්තට යන්න ඕනේ. ඒ කියන්නේ නැත්තම් ඍණ. නැත්තම් ඍණ කියලා ගමුකෝ. පැහැදිලි කරන තාත් ඒ විදිහට. ඍණ කදින F1 කියලා එනවා. මොකද කෝණයක් නෑ කෙලින්මනේ තියෙන්නේ. අරහටනේ. ඊට පස්සේ ඒක සමානයි මේ ටික ඔක්කොම සමාන වෙන බිඳුවට. බල සමතුලිතතාවයේ කතන්දරේ. තියෙන බල ටික ඔක්කොම බැලන්ස් එකේ තියෙනවා කියලා හිතනවා නම් අපි මේ ටික ඔක්කොම සමතුලිතතාවය නැත්නම් සමතුලිතවනේ මේක තියෙන්නේ. මේක තල්ලු ඒ කියන්නේ මේක විසි වෙන්න ඕන වෙන අවස්ථාවේනේ. එතකොට අපි එහෙමනේ හදන්නේ ගන්න. එතකොට මේකේ සමතුලිතයි කියලා ගන්න. එතකොට මොකද වෙන්නේ? ඉතින් ගන්න F3 සමානයි cos θ සමානයි f කියලා ගන්න පුළුවන් කීයද? f කියන්නේ f1 නේ. f කියලා ගන්න. cos θ කියලා ගන්න. ඔහොම දාන්න පුළුවන් එකක් හරි. ඒ x එක මම ලියන්නම් ඒ චුට්ට මේ පැත්තෙන් f3 cos θ සමානයි f1 කියලා එනවා. හරිද? හරි මේක හරිද? එක සමීකරණයක් හදාගත්තා. හරි මම මේක අනිත් එකට යනවා. ඒ ඇවිල්ලා අපි තිරස් අක්ෂය දැන් උඩ පැත්තට තියෙනවනේ අපිට බලන්න. ඒක අපි ගානදී මොකද්ද? y අක්ෂය දිහාට හදාගන්නේ. y තිරස් අක්ෂය කෙලින්. මේ අක්ෂය කෙලින් y අක්ෂය කෙලින් හරිද? එතකොට අපි යන්නේ y අක්ෂය කෙලින් තියෙන බල ටික හොයනවා. ඒ විදිහම තමයි මම උඩරනේ ගත්තේ දැන්. උඩරනේ ගත්තේ තියෙන f2 කියලා තියෙනවා. f2 තියෙනවා. ඔයාලට පේනවා මේකක් තියෙන්නේ මේ. දැන් මේක තියෙන්නේ පහළට. ඒ කියන්නේ ඍණ. පහළ අනිත් පැත්තට තියෙනවා. උඩ පැත්තට ගත්තෙන් දෙක පහළ පැත්තට තියෙනවා ඍණ කෙලිනවා. මුකුත් හිතන්න එපා. අපි ගන්න දේවල් පහළ පැත්තට ගත්තා නම් අනිත් එක උඩට එනවා. ඒ කියන්නේ මේ උඩ පහළ පැත්තට ගත්තා කියලා f3 කියන එක ඇවිල්ලා මෙතනින් අනිත් එක ඍණ f2 කියලා. මම ගත්තේ උඩට ඉඳන් මම උඩටම දානවා. හරිනේ. පැති දෙක ප්‍රශ්නයක් වෙනවා වල ගන්න පැත්ත එහෙම ගන්න. හරිද? උඩටම ගත්තා හරිද? හරි. පැහැදිලිද? හරි. ඊපස්සේ දැන් එතන f2 කියලා ගත්තාම f2 තියෙන උඩහටනේ. ඊට පස්සේ මොකද තියෙනවා? දැන් තියෙන f3 තියෙන්නේ කොහෙටද? පහළට තියෙන්නේ. පහළට තමයි මෙතන මේ පැත්තට හැරෙනවා. අපි දන්නේ මේ කෝණය තමයි මම ගත්තේ θීටා කියලා. පැහැදිලිද? මේ කෝණය θීටා කියලා ගත්තේ. හරිද? දැන් මෙතන මම කියන්න බෑ මේක අපි සමතසුරස් යන්නේ. හරිද? මේ සමතසුරස් මතකද ඔයාලට? සමතසුරස් මේ කෝණය කීයද? කැපෙද්දි මේ ඉන්නේ 45 කියලා හැදෙනවා. මට කියන්න බෑ සෝරි. මේ කෝණය θීටා කෝණය කීයද? 45 කියලා දන්නවා. ඔයාලා කැපෙද්දි දැන් ඔයාලා දන්නවා දෙකට බෙදෙද්දි ගානට වැඩි. එතකොට මෙතන cos θ වෙනකොට ලියන්න පුළුවන් කීයද? f3යි cos θ ලගේ කීයද දැන් එන්නේ? cos 45 කියලා ලියන්න ඕනේ. මේ 14 මම මේ සමතසුරස් කියන මට මතක ගන්නවා. cos 45 කියලා ගන්න. තීර වෙනකොට හරිද? cos 45 කියන්නේ කීයද? යට මුල දෙකයි හරිද? මෙතන f3 කියලා ගන්න. මේවට දැම්ම ආයෙත් ආශා කරන්න එපා චුට්ටක් ඉන්න හොඳේ. පස්සේ දාගමු f කතන්දර f එක එක හොයලා තියෙන උඩ. දැම්ම දාන්න එපා. චුට්ටක් ඉන්නයි කියලා මම කියන්නේ හරිද? මේක මෙහෙම ලියා ගන්න. cos 45 ගේ දාලා ලියන්න කියන මුල දෙකයි කියලා හරි. ඊට පස්සේ මෙතන f2 කියන එක මම කිව්වනේ උඩට තියෙනවා බලේ. හරි ලිව්වා. ඊට පහළට බලේ මොකද්ද? f3 තියෙනවා. f3 තියෙන්නේ කොහෙද? මේ පැත්තට කෝණයක් ඉඳලා තියෙනවා. දැන් කෝණේ තියෙන්නේ කොහෙද? එහා පැත්තේ 45 නේ.
මේක 45 දාන්න බලන්න මේක 45 ඉඳන් cos θ කියලා දාන්න පුළුවන්. මෙතෙන්දි මම ලියන්න ඔයාලට පැහැදිලි වෙන්න ඕනේ. මේ කතන්දර එන්නේ හින්දා. මෙතන මොකද F3යි මම කිව්වා කෝණය නැති පැත්ත කෝණය දන්නේ නැත්නම් අනිත් පැත්ත ලියන්න. මේ පැත්ත දන්නේ නැහැනේ. කෝණය තියෙන්නේ මේ පැත්ත. අපි දන්නේ මේ පැත්ත කෝණය. එතකොට මොකක්ද වෙන්නේ? F3යි sin 45 කියලා ලියන්න. මේක නම් ප්‍රශ්නයක් නෑ දන්නේ හින්දා 45 කියලා ලියන්න cos 45 දැම්ම තවන්නේ. sin 45 කියලා ලියන්න. තේරුම් ගන්න ලිව්වේ හරිනේ. කෝණය හරිනේ. හරි F2යි cos F3යි sin 45 කියලා කෝණෙත් එක්ක මේ පැත්තට කෝණය. මේක 45 කියලා ලියන්නද කෙලින්ම. හරි sin 45 sin θ කියලා මම ලියන්න. sin θ නේ ගත්තේ දැන්. sin θ කියලා. හරි දැන් sin θ කියන එකේ කීයද? 45 කියන එකේ මොකද F3යි sin 45 කියලා එනවා. තේරුම් ගන්න ලිව්වේ කෙලින්ම ලියන්න කෙනෙක් ලියන්න. sin 45 කියලා එනවා. F2 කියලා එනවා කීයද F2 කියලා මොකක්ද කියන්නේ? දෙක සමානයි. F3යි sin 45 කියන්නේ එකයට මූල දෙක කියලා එනවා. පැහැදිලි නේද? හරි. මේ දෙක මේ ඇවිල්ලා තාම හොයාගත්ත අපි මේ බල සමතුලිතතාවයෙන් x හොයාගත්තා. මේ තියෙන x. හරිද? මේ තියෙන්නේ y. y පැත්ත උඩ පැත්ත. හරිද? පැහැදිලි නේද? තේරෙනත් කෙනෙක් නම් කියන්න මේක කරන්න. හරිද? හරි. ඊට පස්සේ දැන් මම කොහොමද කරන්නේ මේක? මම මෙන්න මකන්නේ මේක චුට්ටක්. කොහොමද ගන්නෙ? මෙහෙම කරන්නම්. මෙතනදී ඔයාලට පේනවා දැන් මෙතන මෙහෙමනේ තියෙන්නේ x එක මෙහෙට තියෙනවා. y එක මෙහෙට තියෙනවා. හරිද? දැන් x හොයාගත්ත y හොයාගත්තා. x හොයාගත්තා. දැන් මේක තියෙන මොකද මේක මෙහෙ මැදින් යන්නේ. කොහොමද මැදින් යන්නේ කාර් ගන්නෙ? r වර්ගයක් කියලා ගන්න ඕනේ. r වර්ගයක් කරගන්න මොකද වෙන්නේ? සමානයි x වර්ගය ධන y වර්ගය කියලා ගන්න ඕනේ. x වර්ගයට නගන්න ගන්න ඕනේ මේ විදිහට y වර්ග වල නගන්න මෙහෙම ගන්න ඕනේ. හරිද? එතකොට මම f දෙක මෙතෙන් චුට්ටක් ලියන්න දෙන්න. පොඩක් තියෙනවා ගානේ. හරිද? f2 සමානයි කීයද නේ f3 වාදීම මූල දෙකනේ y වල මේක මම කාටද වැදුනොත් කියන්න චුට්ටක් හරි මම මේක ලියන ඉන්න මට අපි දාන්න බෑ කොහොමද 1 2 කියලා හරි මේක එක මේක සුළු කරලා මම මෙතනින් ගත්ත එක තේරෙන්නද කියන නම් අහන්න තේරුන්නේ නැහැ කියලා හරිද එක හරිනේ හරි මම මෙතන චුට්ටක් මේක මකන්න හරිද මේක මකුවොත් හරි මේක මකනවා ඉතින් හරිද හරි දැන් මම මෙතන මොකක්ද දෙන්නේ මෙතන r වර්ගය මම කිව්වා මේක බා දන්න මේක නීතිය දන්නවනේ මැදින් යනවා කියලා මේ දෙකේ එකතු වෙලා වර්ග මූලකෙද මේ මැදින් යනවා හරිද හරි ඊට පස්සේ මොකක්ද දෙන්නේ මම මෙතන ගත්තොත් ඒ කියන්නේ නැත්නම් මේක නැත්නම් මෙහෙම යනවා r සමානයි x වර්ගය ධන y වර්ගයේ වර්ගමූල කියලා එනවා මොකද වර්ගමූල කරන r ගේ වර්ගය නැති කරනවා වර්ගමූල කියලා ගන්න පුළුවන් හරිද දැන් මම ලියන්න එහෙම හරි ඊට පස්සේ මොකක්ද දෙන්නේ x වර්ගයට මොකක්ද දෙන්නේ උත්තරේ වර්ගමූල කරන ඉන්නේ මෙතන මම මේ සම්පූර්ණ එක බලයෙන් අපිට හොයාගන්න ඕනේ මේක යනවා නැත්නම් මේ පැත්තෙන් කොහෙද මේ පැත්තට යනවා නැත්නම් එතන උත්තරේ මොකද්ද f3 බෙදීම දැන් f3 යගේ ආච කරන්න වෙනවනේ x වලගේ ගන්න ඕනේ x වලගේ තියෙන්නේ මොකද්ද මෙන්න මේක x වලගේනේ f3 යගේ ආච කරලා ලියන්න වෙනවනේ f3 යගේ මොකද්ද තියෙන්නේ මෙතන f3 කතන්දරේ ආච කරලා ලියන්න 2.7යි 2 වැඩි කිරීම 10 ඍණ 25 හරිද බෙදීම මෙතන බෙදීම තියෙන්නේ බෙදීම මූල 2 හරි මම මේක සමාන කරලා ගත්තම මම මේ පැත්තටම ගේන්න නැත්නම් බිඳුව සමාන කරගන්න බැරි වෙනවනේ නැත්නම් මේ කතන්දරෙන් x කතන්දරේ ඔක්කොම මම මෙතන ඍණ ලකුණක් කියලා සමාන බිඳුව කියලා දාගන්න මම මේ පැත්තට මේක හදා ගන්න ආයෙත් නැත්නම් වල සමාන ඍණ f එක කියලා එන්න හරි නේද මෙතන ඍණ කියලා ඔයාලා මෙහෙම කරන්න පුළුවන් හරිද දැන් මෙතන මේ උත්තර ටික මම මෙතන දාන්න කලින් චුට්ටක් එනවා මම ඒක එහෙම කරන්න එපා ලේසින් මම මෙතන මේ සුළු කිරීම මෙතනින්ම හදා ගන්න කියලා ඉන්න පොඩ්ඩක් නැත්තම් උතෙන් දාන්න බා මෙතන මම බලා ගන්නකො ඒ සුළු කිරීම මෙතනින් මම කරන්න f3 බෙදීම මූල දෙකනේ තියෙන්නේ ඍණ f එක කියලා තියෙනවා හරිද f එක සමානයි බිංදුව මේ x වලගේ හරිද හරි මේක මෙහෙට තියෙනවා කියලා අපි හිතමු දැන් හරිද f3 කියන්නේ මොකද්ද f3 යගේ කියන්නේ 0.72 වැඩි කිරීම හදලා දාන්න නැත්නම් වල පටල ගන්නවා වැඩි කිරීම 10 ඍණ 25 ඍණ f එක කියන්නේ කීයද 2.8 වැඩි කිරීම ගාන සම ගාන හදන්න ගියාම පැය ගණක් කරන්නේ නෑ මේ තේරුම් ගන්න මෙච්චරම මාරු එකක් දෙන්නේ නැති තමයි මට කියන්නත් බෑ දෙයිද දන්නේ නැහැ 25යි කියලා එනවා ඊට පස්සේ මේක බෙදන්න මෙන්න මෙතන මම මූල දෙකෙන් බෙදන්න හරිද හරිද කොහොමද හදන්නේ මේක
හරිද මේක මම මෙතන මෙතන 10 25 කියන එක තියෙනවනේ මේක වර්ගමූල දෙකේම මම පොදු පදේ ගන්නවා වර්ගමූල දෙක කියලා දෙකෙන් පොදු පදේ ගත්තා හරිද කෙලින්ම ගත්ත පොදු පදේ ලියුවා මම ලියන්න බැරි හින්දා එතකොට මොකක්ද දෙන්නේ මම මේකේ 10 25 කියන එක දෙකම පොදු විදිහට මම එළියට ගන්නවා මම දෙක හදන්න දෙන්නේ නැහැ දැන් බලන්න චුට්ටක් මම මෙතන මකන්නත් දැන් ඉතින් ඔය මකුත් අපරාධය හරි මෙන්න මෙතන බලන්න මෙතන 10 25 කියන උලා ගන්න 10 25 කියන එළියට ගන්නවා යටපද හිතන්න එපා 25 ගත්තා මොකද්ද විතර වෙන්නේ 0.72 අඩු කිරීම 2.8යි මූල 2යි කියලා එනවා හරිද බෙදීම මූල 2යි කියලා එනවා හරිද හරිනේ හරි ඊට පස්සේ මොකද මේක වැඩි කරගමු සුරු කීම කරමු මේ අතට සුරු කරමු මොකද 0.72 වැඩි කරන්න අර ඉතින් කැලේකින් ගන්න 0.72 වැඩි කරන්න 0.72 වැඩි කරන්න කීයද නෑ අඩු කරන්න නේ ඉස්සෙල්ලාම තියෙන්නේ 0.72 කැලේක අඩු කරන්න 2.88 2.8යි වැඩි කරන්න ඕනේ කීයද මූල දෙකනේ තිබ්බේ ඔය කර මූල දෙකනේ මූල දෙකේ වර්ගමූල දෙකේ තොරෙන උත්තරේ කීයද 3.35 කියලා ඍණ නේද මෙතන එන්නේ කීයද ඒක බෙදලා බෙදන්නත් ඕනේ ඒක බෙදමු මේ මෙතන මේක 3 බෙදෙන උත්තරේ කීයද දන්නවද 3. කෙලිම බෙදලා දාන්නකො උත්තරේ කෙලිම ගන්න 3.35 ඍණ 3.35 යට වර්ගමූල දෙකෙන් බෙදන්නේ කීයද සුළු කියන්නේ කැලේකින් හදන්න ඕනේ හොඳේ බෙදීම 3. වර්ගමූල දෙකෙන් බෙදන්න ඕනේ එතකොට එන උත්තරේ කීයද එන්නේ ඍණ 2.37ක් කියලා එනවා මේ පාර්ට් එකට 10 25 ඉංගල හරියද මම ලිව්වොත් මෙතන පාකන මෙතන හරියද හරියට තේරුණානේ මේ සුළු කැලේ මෙහෙන් ගහවද කීයද 2.37 ඍණ 2.37ක් වැඩි කිරීම 10 ඍණ 25ක් කියලා එනවා හරිද උත්තර වැරදිද උඩට මුල දෙක ආව විදියද උඩට මුල දෙක ආව ඒ දන්නද අපි මෙතන මේ වලට වෙනද මෙතන මේ ඉන්න අහන්නනේ මම මෙතන පොදු පදේනේ ගත්ත මෙතන F3 නේ තිබ්බේ මෙතන F3 මෙතන මෙහෙම ලියන්න ඕන බලන්න මේක ඉන්න F3 බෙදීම මූල දෙකනේ තියෙන්නේ මෙතන ඔව් sin h පදයක් ගත්ත එකට මූල දෙක හරිද F3 බෙදීම මූල දෙකනේ තියෙන ඍණ F එකනේ තියෙන්නේ නෑ එකට මූල දෙකයි sin h පදගේ මූල දෙකයට මූල දෙක හදන්දරයක් නෑ මූල දෙකයට නෙමෙයි නේ tan 45 tan 45 නෙමෙයි මේ tan 45 එකයි මූල තුන දෙක බෙදීම ඔන්නෝම කතන්දරයක් මතක ගන්න මේක 45ගේ එකමයි කැර මූල දෙකේ හරි නේද හරිද නේ අපේ කෙනා හරිද දන්නේ ඒක තමයි ඒක ලිව්ව කියලා නෑ හුවේ හරිද ඒ ලිව්වේ පොදු පදේ අරගෙන බලාගන්න පොදු පදේ ගත්ත කෙනෙක් නැත්නම් මේක අඩු කරගන්න බෑනේ මට මේ මෙතන තියෙන බලාගන්න මේ F එකනේ තියෙන්නේ අද මේක සුළු කරන්න බලාගන්න නැත්නම් තේරෙයි මෙහෙම මේක සුළු කරගන්න බෑ දැන් අපි මම මොකද පොදු පදේ ගන්න මොකද මූල දෙක කියලා ගන්නවා හරිද මූල දෙක ගන්නදී මෙතන F3 තියෙනවා හරි මෙතන ඍණ F එකත් එක්ක මූල දෙකෙන් වැඩි වෙන්න බෑ පොදු පදේ ගත්තා රාහව කියලා හරිද දන්නේ මෙන්න මේක මම මේ කරේ ඒ සුළු කරගත්ත ක්‍රමය වෙන ක්‍රමයකට දිනන කරන්න හරිද මම කරපු විදිහට හරිද මම F වල බලය දෙනවනේ හරිනේ අර කලින් එක්කෙනා කොහේ ආයිනවද වර්ගමූල දෙක පොඩ්ඩක් ආවිද කියන්නේ කියපෙක් කෙනාට හරිද දන්නේ නැහැ දැන් හරිද හරි ඒ වර්ගමූල පොදු පදයක් ගත්තේ මේ මම try කරන්න ඕනේ මේවා අනෙක් මට හදාගන්න බැරි ඒවා නේද මම මේ ඉංජිනේරින් කරගෙන ඉන්න ඉංජිනේරින් කරගෙන නම් IT කරගෙන නම් ගණන් කියන එක අනිවාර්යෙන් තියාගන්න අපිට එහෙම තියෙන සබ්ජෙක්ට් එකම ගණන් වලින්ම තමයි හරි ඊට පස්සේ මෙතන ඒක තමයි මම කරේ උත්තරය අන්තිමට කීයද ඍණ කියලා ආවන බලන්න උත්තරේ සුරු කරගත්තා අගය ආශ කරගන්න කලින් කරා මතකනේ ඍණ 2.37ක් කියලා ඍණ 25ක් කියලා නේ 2.3ක් 7ක් වැඩි ගියම 10 ඍණ 25ක් කියලා එනවා හරිද හරි නේද හරි මේක උත්තර වලට ඍණ අගයක් ආවේ
හරිද? මුකුත් වෙනසක් වෙන්නේ නැහැ හරිද? රිනාපම බය වෙන්න එපා හරිද? මම කියන්නේ රිනාපම ගන්න විදිය. මම ගත්තද රින ගත්ත මම සැලකුවේ මොකද්ද මම සැලකුවේ කොහෙටද? x එක සැලකුවේ මෙහෙට. x එක තියෙන්නේ කොහෙටද? අනිත් පැත්තට. එහෙනම් මේක x එක තියෙනවනේ මේ පැත්තට. ඒ කියන්නේ x එක මේ පැත්තට යන්නේ. මම සැලකුවේ මේ පැත්තටනේ. x එකේ බලය තියෙන්නේ මේ පැත්තට. ඒ හින්දා මේක තියෙන්නේ බලය කියන්නේ මේ පැත්තට තියෙන එක මතක තියාගන්න. හරිද? හරි. x එක තියෙන්නේ මේ පැත්තට මතක තියාගන්න. එතකොට දැන් x එක මාරු වෙනවා පැත්තට. රින එක ඍණාගයක් වෙන්න බෑනේ බලය. නිව්ටන්. හරිද? s එක තියෙන්නේ මේ පැත්තට. ඒක මතක තියාගන්න ඍණාගයක් ආපින්. හරිද? හරි. දැන් මොකද කරන්නේ මේක? මකන්න තියාගන්න. ඊට උඩින් ලියන්න මම මේක. x වලට වගේ දෙන්න එතන. x වල මේ පැත්තට තියෙන්නේ. ඒක බං අර ගාන හදපු ටික පොඩ්ඩක් පෙන්වන්න පුළුවන්ද? ගන්න හදපු ටික හරි. මම බෑක් මේව කරන්න ඉන්නකෝ. හරි. හරි. මම මේ අර බලමු ඒ දන්න වෙයි නේද? කන්ට්‍රෝල් එක ගහපුවම. ඒකද අහන්නේ? ඔව් ඔව්. හරි මේක චුට්ට බලන්න. මේ ටික වෙනම යන්නේ. මේ ටික වෙනම එකක් මේ වෙනම එකක්. හරිද? මේක මේ සුළු කරගත්ත එකක් තිබ්බ හරිද? බලා ගන්න. මම පොඩා කියන්නේ මෙතන මේක 2.8 වැඩි කිව්ව දාරින 25 කියන එකේදී මම දාරින 25 දෙකේම තිබ්බනේ. පොදු පදේ ගත්තට පස්සේ ඒ දෙකම එළියට ගන්නවා ඒක. එළියට ගත්තා. හරිද? මේවා පොඩ පාවිච්චි කරන ක්‍රම හරිද? දෙකම එළියට ගත්තා. ඊට පස්සේ මොකද්ද මම කරේ? ඇතුළ ඉතුරු වෙන එකේ 0.72 වැඩි වෙනවා. ඉතුරු වෙනවා රින. දැන් 2.8 වැඩි කිව්වම මූල දෙක ඉතුරු වෙනවා. ඊට පස්සේ මම ඒ දෙක වෙනම ගත්තා. ඒ දෙක ඇතුළ සුළු කරගත්තා. ඔයාලා මම වෙනම සුළු කරනකොට 0.72 කැල්ලෙන් ගන්න රින 2.8 මූල දෙකෙන් වැඩි කරා. ඒකේ අපුත්‍රය ගත්තා 3.5 කියලා මම එකයි බෙදුවා. යටත් තියෙන වර්ග මූල දෙක. ඒකෙන් ගත්තා. වැඩි කිරීමයි තියෙන්නේ මේ දන්න පුළුවන්. ඒතර උත්තරය ආවේ කීයද අන්තිමටම? 2.3 ගණක් ආවා. ඒස්තල උත්තරය ආවේ අනිත් පැත්තට. මොකද රිනාවත් මං කිව්වා අනිත් පැත්තට S කියලා ගත්තා කියලා ගන්න මෙතන. ඔයාලා අනිත් පැත්ත ඔයාලා සලකන පැත්ත දිශාවනේ අනිත් පැත්ත කියලා ගන්න බලවලදී. එච්චරයි වෙන්නේ හොඳේ. රිනාවත් සලකන්නේ මොන පැත්තද? මම මේ පැත්තට ගත්තා ඉඳන්. එතකොට අනිත් පැත්ත තලකුවා. එච්චරයි. රින එහෙම දාන්න එපා. රින එහෙම දාලා ලියන්න එපා. මම මේ ඔයාලට කිව්වා මම ගත්ත දිශාව අනිත් පැත්තෙන් ඕනේ ඒක. ඒ බලය යන්නේ ඇත්තටම අනිත් පැත්තට. මේ බලපුවාම හරිද? ඒ බල අඩු කරගහම. රින දෙක මේ 2.3යි 7ක් වගේ එනවා. වැඩි කිරීම 10 25 කියලා. දැන් හරිද මේක? හරි යාගත්තද දැන්? හරිනේ හරි. හරි. මම කන්න චුට්ටක් හරිද? අතන ගණන් බැරි කේස් ඇතින්නේ අපිට. මටත් ඊට වෙන හදාගන්න ගියාම මේ ඔළුව කැක්ක වැදෙන හවරක් ගන්න. ඒ දිගයි දැන්. හරි. 2.4 කිව්වම 10 25 කියලා එනවා. හරි. ඊට පස්සේ අපි කරන්නේ මොකද්ද? අර ඒ x හොයාගත්තා. මම y හොයාගන්න. yත් අපි හොයාගමු. මම y එකත් හදානවා. තේරෙන්නේ නැති කියලා. ඉන්න y එක තියෙන්නේ කොහොමද දැන්? මේ y නේ. මම ලියනවා ඉස්සරහ කොහොමද f2 මම මේ පැත්තට ගෙන කිව්ද රින්න f3 කියලා ලියන්නේ. y උඩට තියෙන y එක දැන් මම උඩට සලකන්නේ. හරිද? f කීයද? f දී මූල දෙකක් කියලා තියෙනවා. ඒකේ තර විදිහට මම ගන්නම්. බිඳුව කියලා තමයි කරනවා. මොකද මූල දෙක පොදු පදේ ගත්තාම මූල දෙකයි f2 රින f දීම සම්පූර්ණ එක දීම මූල දෙක. හරිද? හරි මම අගයන් ආශ කරන්නම් දැන් මෙතෙන්ට. කීයද එන්නේ මෙතෙන්ට? මූල දෙක තියෙනවා. f2 කියන්නේ කීයද මෙතනින්? ළඟ තියාගන්න. 4.2 වැඩි කිරීම 10 රින 25 කියලා එනවා. හරිද? රින කියන්නේ f එක මොකද f3 මෙතන තියෙනවා. f3 තියෙන්නේ කියලා නේද? f3 කියන්නේ කීයද? 0.72 වැඩි කිරීම 10 රින 25 කියලා එනවා. හරිද? හරි. ඊපස්සේ බෙදීම තියෙනවා මොකද වර්ගමූල දෙකක් කියලා හරිද? හරි. මම චුට්ටක් මකන්න මේ පැත්තට හදාගන්න බැරි හින්දා. ඊට පස්සේ මොකද නරිදීම තමයි මම අර කලින් කරපු තීරින් පාවිච්චි කරන 10 රින 25 දෙකේම තියෙනවනේ. මේකෙත් තියෙන 10 රින 25 මේකෙත් 10 රින 25 දෙනවා ඊට ගන්නවා. 10 රින 25 කියලා මොකද කරන්නේ? අතන විතර ඉතුරුන කීයද? වර්ගමූල දෙකකුයි වැඩි කිරීම 4.3යි 2 කියලා එනවා එකක්. ඒකෙන් අඩු වෙන්න ඕනේ රින කියලා තියෙනවා රින 0.72. දෙක කඩලා එක බෙදන්න ඕනේ කීයද වර්ගමූල? වර්ගමූල දෙකෙන්. හරිද? මම මේක කැලේකින් කෙලින්ම ගහනවා. ඔයාලා ගහන කෙලින්ම. වර්ගමූල දෙක තියෙන මෙතන. පාට පේන්නේ නැහැ මොකද කරන්නද? අකුරු පොඩක් ඇත. අපිට අහගෙන ලියා ගන්නවද? මෙතන තියෙන වර්ගමූල දෙක වැඩි කිරීම 3.2 රින 0.72. හරිද? බෙදන්න ඕනේ වර්ගමූල දෙක. මම කෙලින්ම කැලේ ගහන්න උන්ට. ඔයාලා කැලේ ගහන්න. ඔතනින් යතුරු ගන්න යන්න එපා. කැලේ ගහන්න ආයි. දාන්න බෑ. ලේසියෙන් නේ හදුවේ.
වර්ගමූල 2 වැඩි කරන්න ඕනේ. දෙක වැඩි කරන්න ඕනේ. 4.2 4.2 ඉතින් හදවන ටකල කරුවට දාන්න හරිද? කැල්ලක. තුනයිසම 8ක් දා කියන්නේ 3.8ක් වගේ නේද දෙන්නේ මේ කැල්ලක වෙන මොකලක් ගහලා හරිද 3.8 එකක් නේ දෙන්නේ මම දන්නේ මේ වෙන්නේ උත්තර දුරු ගත්තා x වල y වල උඩටමයි තියෙන්නේ ඊට මොකුත් කතන්දරයක් එන්නේ නැහැ y වල අර මේ කඩ හලපු එකක් කියනවා කියන්න උත්තර එහෙම එකක් දාවේ මම දන්නේ නැහැ මම දන්නවා 3.8 එකනේ හරිනේ හරියට මම ගාලා හරි දෙපාරක් ගාලා දුක හරි 3.8 එකයි කියන්නේ කැල්ලක ගහනද මේ සයන්ටිෆික් කැල්ල වල ගහන්න නැත්තම් මේ නෙවෙයි ගහන්න එපා මොකද අර බෙදීම් ගුණ කිරීම පිළිවෙලට ගන්න නැහැ සයන්ටිෆික් කැල්ල දාන්න ඔයගෙ දැනද මේ ෆෝන් එකේ තියෙන ෆෝන් එකට දාගන්න ෆෝන් එකේ තියෙනවා මගේ ඔටෝමැටික් කරන Android වල නම් එනවනේ හරිය 8 එක කියලා එනවා වැඩි කිරීම 10 25 කියලා එනවා හරිද මේ මෙතන උත්තර 10 25 තියෙනවා නේද මේ උත්තරේ නෙවෙයි අතරනේ හරි දැන් මේ කතන්දරේ හරිය නේද බලන්න හරි දැන් දෙය කවුලක් නැහැ හරිද ඒ ටික හොයාගත්ත වෙනවා හරිද xy හොයාගත්ත හරිද හරි මොනවා හරි ක්‍රම තියෙනවා පාවිච්චි කරනවා බලලා දාන ක්‍රම තියෙනවා හරිද මම දාන ටික කිව්වේ හරිද පොඩි පොඩි ක්‍රම හේරි වෙන කරගන්න හරි ඊට පස්සේ දැන් මොකක්ද තියෙන්නේ දැන් අපි මේ දෙක මම කිව්වා මොකද්ද දැන් xy හොයාගත්තා දැන් එන්නේ කොහොමද දැන් එන්නේ මේක x එන්නේ මෙහෙට y තියෙන උඩට මේක යනවා ඇත්ත මෙන්න මෙහෙට යනවා ඇත්ත ඕනේ පැත්තේ යනවා ඇත්ත දැන් තන පැති දෙක විතරයි මාරුනේ හරිද අර පැත්තෙන් යන තිබ්බේ දැන් x එක මේ පැත්තට මාරුනානේ මේ පැත්තෙන් මොකද එන්නේ කියන්නේ r වර්ගයක් කියනවා හරිද හරි එතකොට අපි ඉන්නේ r වර්ගය දාගමු මොකද වර්ගමූල ඇතුලේ ඉන්නේ දැන් සුළු කරගත්තනේ දැන් නැච්චර අමාරු නෑ r කියන කතන්දරේ මොකක්ද දෙන්නේ මෙතන බලය සම්පූර්ණ බලයෙන් r මේ නිව්ටන් දාන්න මේ ඔක්කොම හොඳ බිල් කියන වල ලකුණු හම්බේ මේ කරගෙන ගියන් පස්සේ මේ ටිකට අන්තිම ටික ගත්තේ නැත්තම් මේ යනකම්ම ලකුණු ටික දෙයි හරිද හදන්න දුන්නොත් බැරිලා හරි මේ ගාන ඒ ටිකම එකක් වගේ තමයි දෙන්නේ එක ප්‍රශ්නෙට එකක් වගේ දෙන්නේ ඒත් මෙච්චර අමාරු නේ දෙන්නේ නැත්නම් මම පේපර් ටික වරම් කරද්දී හරිනේ මම දන්න තිබ්බද මම බැලුවේ නෑ බැලුවේ නැහැ මේ එකක්වත් හරිනේ බැලුවේ නැහැ මේ දැන් ඔයාලට කරද්දී තමයි බලන්නේ හරි හරි ඊට පස්සේ මෙතනදී මොකක්ද දෙන්නේ මෙතන මම ගන්නවා කීයද x වල වර්ගය දානවා y වල වර්ගය x වල වර්ගය මොකක්ද දෙන්නේ 2.3යි 7 වැඩි කිරීම 10/25 සම්පූර්ණ වර්ගයක්. ඔය කියන සම්පූර්ණ වර්ගයක්. හරිද? තන ඊපස්සේ y වල ගේන කීයද? 3.8 වැඩි කිරීම 10/25 සම්පූර්ණ වර්ගයක්. ඒකේ වර්ගමූලයක් කියනවනේ. හරි. මේක වර්ගමූලයක් ගන්න. හරිද? හරි. පැහැදිලි වෙනවා ඔයාලට දැන් මෙන්න මේ ටික ඕනේ නැහැ නේ මෙන්න මේකම මකන්න හරිද මේක දැන් අවුල නැහැ නේද යන්න මේක පල්ලා ගත්තා හරි මේක මේ පැත්තට යන්නේ හරි හරි ඉත නෑ බෝල්ඩ් එක මේකනේ ස්ක්‍රීන් එක දකින්න හරි ඊට පස්සේ මොකද ගන්න අපි මේ සූ කරගමු හරිද මොකක්ද මේ සූ කරන්නේ ඉතලා මෙතන මම ලියන්නම් ගන්නකොට සූ කරන්න තේරෙන්නේ නැතක පාටම 2.3යි 7 ඉතලා වර්ගයක් ගන්න හරිද ඇතුළේදී වැඩි කරලා 10/25 තියෙන 10/25 කියන්නේ 10/50ක් වෙනවා දෙකෙන් වැඩි වෙනවා. හරිද? ධන ආයෙ මෙතන 3.81 වර්ගයක් වෙනම ගන්න. ආයෙ 10/25 වර්ගයක් තියෙනවා. 10/25 වර්ගය කියන්නේ 10/50ක් කියලා එනවා. මූල ගද්දි වර්ග වෙනවද? ඔව් අපි අර මතකද ඔයාලා සූත්‍රයේ r සමානයි x වර්ගයේ ධන y වර්ගයේ වර්ගමූලනේ.
මෙතන මේක ගත්තේ මතකද? y කියලා තිබ්බම r එකෙන් එන්නේ r වර්ගය තමයි නැත්නම් x වර්ගය y වර්ගය එන්නේ. වර්ධිකෝණ ප්‍රමේය මේක අදිනවා ත්‍රිකෝණේ කොහොම අදිනවා. අද අපි ඉතින් කොහොමද දාන්නේ? අනිත් පැත්තට. මතකද හරිද? ආපු කෙනා එක දැන් ආවුයි. හරි නේද? පැහැදිලිද ඒක? වර්ගමූල ගන්න එකයි වර්ග වෙන්න එකයි ගන්න ඕනේ මෙතන x වලට නගේ y වලට නගේ සම්පූර්ණ වර්ගයක් ගන්න ඕනේ. හරිද? දැන් අපි කරා තේරුණාද? කියන්නේ මේ එකයි ගන්න හදලා ඉවර ගන්න ගන්න. හරිද? වර්ගයට වර්ගමූල කපන්න බැරිද? ඕ ඒව ගන්න එපා මේක කපන්න බෑ එහෙම. මේක දාන්න ලකුණක් තියෙනවනේ අපිට. වර්ගමූල වර්ගමූල ඇතුලේ තියෙන ටික කරලා තමයි එන්නේ. ඒ අර කරන්දරේ මෙතන කරන්න යන්න එපා. මෙතනදී විතර භාග්‍ය බලයක් එමෙල්ල මම අර කියවේ. දෙකේ ඉලක්කමක් අවිල්ල. එහෙම නෙමෙයි දාන්න ලකුණන්නේ මැද තියෙන්නේ. මැද තමයි දාන්න ලකුණ තියෙන්නේ. මේක මෙහෙම තිබ්බනම් මක් කරේ ඒත් ඇතුලකට තියෙන මේ පිටින් තිබ්බනම් ගන්න දිවල්. ඔහොම වර්ගයක් තිබ්බනම් ගන්න. හරි නේද? අරනේ තීරිය. ලේසියම ගන්න තිබ්බනේ. හරිද? හරිද ඔයාව. තේරුණාද හරිද? හරි ඊට පස්සේ මොකද්ද මම කරන්නේ මේ ගාන බලා ගන්න මොකද්ද වෙන්නේ මෙතන? එතන මම මෙතන කරන්න ආයෙත් ඒක තේරුම් ගන්න එතන මේ කරගන්න නැති ගාන හරිද? ඊට පස්සේ මෙතන මොකක්ද වෙන්නේ මේ? මෙතන 2.37 වර්ගය ගන්න කෙලින්ම ලියන්න. මෙතන ඔයාලා ඊට කලින් මම කතන්දරයක් කරලා බලන්න. මෙතන මේ ඔයාලත් වෙන මෙතනදී තර වගේ පාවිච්චි කරන ක්‍රමය. මෙතන 10 රින 50 තියෙන මෙතන. මෙතන තියෙන 10 රින 50 වර්ගමූල ඇතුළේ තියෙන මේක තමයි ලියන්නේ වර්ගමූල ලකුණ. හරි මෙතන 10 රින 50ක් තියෙන්නේ. මම 10 රින 50ක් එළියට ගන්නවා. මොකද්ද 2.37 වර්ගය ගන්නවා මෙතනින්. වර්ගය දාන්න මෙතනදී 3.81 වර්ගයක් ගන්න. මොකක් කරන්නේ වැඩි කරගෙන මොකද කරන්නේ මේක සම්පූර්ණ වර්ගමූලයක් දාගන්න. හරිනේ? හරි. දැන් අපට සූකර කම්පියුටර් නේ. හරි ඉන්න. මොකක්ද දෙන්නේ මෙතනට? 10 රින 50 තියෙනවා මෙතන ඇතුළේ සුළු කරලා කොයි දෙන්නේ 10 රින 50 තියෙනවා මෙතන. මෙතන 10.2.37 වර්ග ගන්න ඕනේ. 2.37 වැඩි කරනවා 5.6යි කියලා මේක ඇතුලේ එකක් 5.6යි එකක් වගේ නෝ එකක් කියන 6යි එකක් වගේ ගමු හරි එක දෙකක් කරන ගන්න ආසන්න ස්ථානට එතන 3.8යි එක වගේ එනවා 3.8යි එක වැඩි කරනවා 3.8යි sorry 8යි එකෙන් හරිද 14 ගණක් නේ එන්නේ 3.8යි එක වර්ගය ගත්තා 10.5 එකක් එනවා 14.5 එකක් එනවා. ඔකට තමයි අපි එකතු කරගන්න ඕනේ කීයද? 5.6 එක. හරිද? මේ වර්ගමූල එනවා. ඒතර 5.6 එක ගමන. එකතු කරන්න ඕනේ 14. පමණ කවුරුහරි හදලා කියන්න වැරදුනොත් අද මම ගහුවා මොකක් කරේ. 20.11ක් කියනවා. 10යි කියලා. 20.5 කියලා මේ දෙක එකතු කරගත්තාම එහෙම දෙන්නේ 20.1 එකක් විතර බලන්න 1 එකක් කියලා කියනවා. මොකද ආසන්නක කවුත් කියන්නේ. ඒකේ වර්ගමූල ගන්නවා අපි. හරිද? ඒතර ඍණ 50යි වර්ගමූල ගන්නකොට දශකයෙන් තියෙන්නේ. මේක එක බෙදීම කියලා මෙතන උත්තර ලියලා තියන්න පුළුවන් වුණා නැත්නම් මෙහෙම ලියන්නකො තව සුළු කරන්න පුළුවන් මේක. කැල්ලකෙම ගහන්න කෙලින්ම. මේක වල ගන්න බැන කැල්ලේ ගහන්න පුළුවන් නම් මොකක්ද දෙන්නේ? එක බෙදීම 10 50 කියලා එනවා මෙතන පොඩි අගයක් එන්නේ. ආරෝපණ ගන්න එන්නේ. 20.11 එක බෙදීම 21 බෙදීම 10 50 නේ එන්නේ. ඔහොම හදලා ගන්න උත්තරය හරිද? වර්ගමූල කියලා ගන්න. කීයද මේ උත්තරේ ගහපුවා එන්නේ කීයද? මම හදන්න දෙන්න චුට්ටක් එන්න. අන්ති උත්තරේ ලියන්නද? මම ඒක ඕනිත් නෑ මේ ඇත්තට ලියලා තියන්න මේක ලියනවනම් 11 කියන එක අපිට වැඩි කරන්න ඕනි 10 රින කැල්ලේ ගෙලින්ම ගන්න පුළුවන් 10 රින කියලා 10 රිනම කියලා ගන්න පුළුවන්. මොකද මම මේවට පෙන්නුවේ හදලා 10 රින කියලා 50 ඒකේ වර්ගමූලයේ එන්නේ කීයද මේක උත්තරේ ගත්තාම එන්නේ කීයද දන්නවද? කැල්ලේ ගහලා ගත්ත උත්තරේ කියමුද? 2 වැඩි 2.01 වැඩි කිරීම උත්තරේ මට කියන්න 10 රින 49 කියලා එනවා. නිව්ටන් කියලා එනවා අන්තිම උත්තරේ. ඒ මෙච්චර පොඩි අගයක් ඉන්නයි දන්නවද? ඉතින් ආරෝපණනේ බලය හැද ආරෝපණය කියන්නේ පොඩි අගයක් නෑ ඉන්න මනසෙදි කියනවා. රිල්නකට මොකද උනේ fx එකේ? වා හිටියද?
ඇයි මං කිව්වනේ ෆෙක්ස් කතන්දරේ පැත්ත මාරුණා කියලා. දැන් රිලගුණක් ආවනේ. ඒ රිලගුණ සලකන්න එපා පැත්ත මම ගත්තේ මේ පැත්තටනේ. මේ පැත්තට සැලකුවේ. හරිද? x එක සැලකුවේ මේ පැත්තටනේ. මම රින උත්තරයක් ආපු හින්දා මං අනිත් පැත්තට සැලකුවා. හරිද? හරි. ඒකයි මං කිව්වේ දැන්. ඔයාලා කෙලින්ම සලකන්න පුළුවන් එක ඉප තේරෙනවා නම් ගන්න. මං ඉතින් අර මම ඔයාලට තේරෙන විදිහට එකපාරට කියන්නේ නැහැ නේ කෙනෙක්ට ගන්න. මං ඒ විදිහට මේ විදිහට හිතනවා හැදුවා. නැත්නම් මම මෙතන ගද්දි ඔයාලා මේ පැත්තට තියනවා හිතන්න පුළුවන් නම් හරි ගන්න. අවුලක් නැහැ මේක හදද්දි ඔලුවට වැටලා ඉවරයි. නෑ ඔකද? අවුලක් නැහැ මේක හදන්න ඔට්ටු වෙද්දි වෙලා ඉවරයි. වෙලා ඉවරයි. නෑ මේක කිව්වේ මේ ගාන කරේ හිටන් ඔයාලා සුළු ගෙවීම් ගොඩක් අහුණා. එතකොට මේකෙදි ගොඩක් ගණන් කිරීම ආවා. එතකොට ඔයාලට මේ ගොඩක් දේවල් ඉගෙන ගත්තනේ. බල කපන්නේ කොහොමද? උඩට ගේන්නේ කොහොමද? වරකමුල විදි ගන්න කොහොමද? කෙටි කරන පාවිච්චි කරන්නේ කොහොමද? ඒක මම මේක හැදුවේ. මට නැත්නම් ස්කිප් කරලා යන්න පුළුවන්. සර් හදන්න නැත්තේ ඒකයි. දිනස කරද්දි හදන්න නැත්තේ. වෙලාව අපරාධනේ. තියරිටි කරන්න එපේ. මේ ක්‍රම චුට්ටක් පාවිච්චි කරන්න. මම හදන ක්‍රම වෙන ක්‍රම තියෙනවා. ඒවා පාවිච්චි කරන්න. මම දැන්ට කිව්වේ ඔක. හරිද? මෙතනදි උත්තරයක් ගන්න මේක උත්තරේ දාලා අන්තිමට ගහපුවම පස්සේ මට කවුරු කියන්නේ 2.11ද එන්නේ. ඒ කිව්ව 10 50ක් දෙන්නේ. මේ මෙන්න මෙච්චර 10 49ද? පොඩි අගයක් එන්නේ හේතුව ආරෝපණයනේ. ආරෝපණයක් කියනවා කිය අපිට 60ක් පේන්නේ නැති ගන්න. ඒකේ තියෙන බලය එන්න පොඩි අග බලයන් එන්න ඕනේ. ඒකයි මේ හින පොඩි අගයක් එන්නේ. හරිද? මම හිතනවා මේක හදපු ඇති කියලා උත්තර කාලේ තියෙනවා නම් කියන්න. හරිනේ. හරි එහෙනම් මම මොකද කරන්නේ නවත්තන්න රැයට කරන්න මම රැයට කරන්න විතර කරගෙන යන්න හරි රැය වෙලාවලදී මම පටන් ගන්න එහෙනම් අපි කරගෙන යන්න මේ ගණන්ට හිමිටි විලා හදයි යන්න වෙලා ඇති වෙන්නේ දවස් 10ක තියෙනවනේ පැය 20ක් පැය දෙක ගානේ දවස් 10 20 පැය 40ක් වගේ තියෙනවා දවස් 14න් පටන් ගත්තොත් අපි කරා යන්න ඊට නැත්තම් කල්ලා වැඩක් නැහැ වේගෙන් ගිහලා හරි 4.8ක් දාවේ 20 වා ගහුවේ කොහොමද මෙතන 20 මේක මම මේ ටික හරිය මෙතෙන්ට එනකම් 4.5ක් දෙන්නේ මේක සුළු ගත්තාම 2.3 වර්ගයක් කියම අරගෙන වැරදි උත්තරේ මේ ටික හරියද මේ මම ලියලා තියෙන හරිය මෙතනට එක එතන 2.37 වර්ගය ගමන් ඒක හදුවේ ඒ විදිහට 2.37 වර්ගය 4.48ක් කියලා එනවනේ වල කොහොමද ගැහුවේ කැල්ලකින් 20.11 කියන එක වැඩි කිරීමක් විදිහට ගහලා ඒක වර්ගමූල ගත්තද නැද්ද ආ මම වර්ගමූල ගත්තේ නැහැ පොඩ්ඩක් වර්ගමූල අරන් නැහැ ෂුට් අයිනෝ සෝරි සර් මගේ උත්තරේ මෙදින්න වර්ගමූල අරන් නැද්ද කොහෙද වර්ගමූලය ඔව් වර්ගමූලය මේකේ වර්ගමූලය ගන්න මම මෙතන මේකේ වර්ගමූලය ගන්න නැහැ හරියට සෝරි මේකේ වර්ගමූලය ගන්න හරි මේක වර්ගමූලය ගත්ත අන්තිම උත්තරේ මේක හරි මෙතන වර්ගමූලය ගන්න මම වර්ගමූලය අරන් නැහැ එතකොට උත්තරේ නේ කීයද තොරින් වර්ගමූල ගත්තාම මේකේ 2.1 මේක වර්ගමූල 2.2 දාගෙන හදස් තමයි මෙතන මේ මොකුත් වෙනසක් වෙලත් නැහැ මේ සුදු කරා අදාච මතරටක් කියන්නේ අදාච මතරටක් හරියට මේ මෙතන මේ අතවන්දරේ මෙතන මොකුත් වෙලා නැහැ මෙතන 20 මෙහෙට පැනලා විතරයි තියෙන්නේ හරිද අදාච මතරටක් කියන උත්තරේ නේ කීයද සර් මේ වර්ගමූල ගන්න බැරිලා මට 4.48ක් වැඩි කිරීම 10 25ක් කියලා එන්නේ වර්ගමූල ගත්තා හරි නේද කැල් එක ගන්න බලන්න කෙලින්ම ගහන්න මේක හරිද මෙච්චර දුර අරන් එන්න ඕනිත් නෑ මං කිව්වේ සුළු කර ගන්න විදිහක් එකපාරට ගන්න බලන්න මේ කැල් එක මෙතන තමයි ගහන් එන්නේ ඉතින් කෙලින්ම හරිද මෙච්චර හදා ගන්න ඕනිත් නෑ මම ටික සුළු කරලා පෙන්නන්න සුළු ගේම් කරන විදිහක් හරිද මෙච්චරම කරන්න ඕනිත් නෑ හරිද හරි නේද හරි එහෙනම් මම පෝස්ට් කරන්නම් මේක ප්‍රශ්න නෑ නේද එන්න දැන් දිගටම එන්න ආවෙ